හරි ආයුබෝවන් පටන් ගමු. මේ දැන් අද අපි දුන්නේ ඔයාලට පුංචි පේපරයක් නේ. පොඩි පේපරයක් දුන්නේ. එතකොට ඒ පොඩි පේපරයක් කිව්වට ඒකේ යම් කරුණු ටිකක් තියෙනවා. එතකොට ඒ පුංචි දේ හරිය අපි හරියට කරන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි අද කරන්න හිටියේ අර මට්ටම් ගැනීම ටියුට් එක. නමුත් ඒක පොඩි හේතු ටිකක් නිසා අපිට දැන් අද කරන්න නැහැ. ඒක ඉස්සරහ දවසකදී කරනවා. හරි එහෙනම් මම දැන් පේපරේ දාන්නම්. අහගන්නු මේ දැන් ඉස්සෙල්ලාම කියනවා ළමයි ඔය බලන්න මේ දැන් ඔයාලා මේක මේ දැන් ඔයාලා Zoom පැකේජ් එකේ ළමයි වැඩ කරන්නේ ගොඩක් කාලෙක ඉඳලානේ. ඒතකොට මේක ඔයා කාර්යක්ෂමව භාවිතා කරන්න. ඒ කියන්නේ දැන් ඔයාට ඕන නම් ඔගේ පුළුවන් පේපරේ මමයි දෙන්නම තියාගන්න. ඕන නම් පුළුවන් මාව අයින් කරලා පේපරේ විතරක් තියාගන්න. ඕන නම් පේපරේ අයින් කරලා ඔයාගේ ෆෝන් එකේ මම ලොකු කරලා මේ බෝඩ් එකයි මාව විතරක් තියාගන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒක කාර්යක්ෂමව දාගන්න. එතකොට තමයි මේකේ වඩා ප්‍රයෝජනයක් වෙන්නේ. හරි ඊට පස්සේ දැන් ඉස්සෙල්ලාම ප්‍රශ්නේ අහනවා දෙන්නුන්ගේ ප්‍රජනන කාර්යක්ෂමතාවය ඉහළ නම් වන්න ක්‍රම හතරක් නම් කරන්න කියලා. දැන් අනිත් එක අහන්නේ දැන් ගොඩක් ප්‍රදේශ වලට මේ දවස්වල වහිනවනේ හවසට. දැන් මේ මං ඉන්න ප්‍රදේශවලත් වහින්න හදන්නේ දැන් හොඳට. එහෙමයි කියලා මේ දැන් අපි පන්ති කරේ මේ මොනවක් කරන්න බෑ. ඉතින් කරගෙන යන්න වෙනවා. ඒ නිසා අහන්න දෙන්නුන්ගේ ප්‍රජනන කාර්යක්ෂමතාවය ඉහළ නම් වීමේ ක්‍රම හතරක් නම් කරන්න කියලා තියෙනවා. දැන් ප්‍රජනන කාර්යක්ෂමතාවය ඉහළ යනකොට ඒගොල්ලන්ට හිතෙනවා කාට හරි මේ උන් දෙන්න මේ ප්‍රජනනය කරන එක නිකන් හොඳට ලස්සනට කරන්න මේ සරසලා අර මේ කරලා එහෙම එකක් නෙමෙයි උතන කියන්නේ. උතන ප්‍රජනන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අර සාර්ථක පැටියෙක් ගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රම හතරක්. සාර්ථක හොඳ ඩෙවලොප්මන්ට් වෙච්ච වැඩි කිරි නිෂ්පාදනයක් සහිත පැටියෙක් ගන්න පුළුවන් ක්‍රම හතරක් ඔය අහන්නේ. ප්‍රජනන කාර්යක්ෂමතාවය කියන්නේ එතන අදහස් වෙන්නේ ඒක. ඒතර ඒකට උත්තරේ තමයි එකක් තමයි કૃතිම සිංචනය. හරිද? එකක් තමයි કૃතිම සිංචනය අයිතිය. අද ඊට පස්සේ ඔකට අයිති මත සමායෝජනය. මත සමායෝජනය කියන එක ඔයාලට මතකයි? මත සමායෝජනය කියලා කියන්නේ හරිද? මත සමායෝජනය කියලා කියන අර ඒ ගොවිපලයේ දෙන්නු ටික ඔක්කොම එකම අවස්ථාවේ මදයට ගන්න. තව එකක් තමයි කල්ලමාරු. ඊළඟ එක තමයි ලිංග නිර්ණය. හරිද? එහෙනම් අවස්ථා හතර තමයි උතන අහන්නේ ප්‍රජනන කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් ක්‍රම හතරක්. එතකොට අපිට કૃතිම සිංචනය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? કૃතිම සිංචනය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මත සමායෝජනය යොදා ගන්න පුළුවන්. ඊළඟට කලල මාරුවේ යොදා ගන්න පුළුවන්. ලිංග නිර්ණය යොදා ගන්න පුළුවන්. මේ ක්‍රම හතර පාවිච්චි කරලා අපිට පුළුවන් මොනවා කරන්නද? දෙනුන්ගේ අර සාර්ථක ඩෙවලොප්මන්ට් වෙච්ච පැටියෙක් ගන්න. හරි? දියුණු පැටියෙක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ප්‍රජනන කාර්යක්ෂමතාවය කියන එකෙන් අදහස් වෙන්නේ. හරිද? මෙතන ප්‍රජනන කාර්යක්ෂමතාවය කියන එකෙන් අදහස් වෙන්නේ අර දියුණු වැඩි කිරි නිෂ්පාදනයක් සහිත පැටියෙක් ගන්න එක. හරි එතකොට ඊළඟ ප්‍රශ්නේ වාගෙන් අහනවා. ඊළඟ ප්‍රශ්නේ මේ දෙනුන්ගේ මත දෙතර එක පොයින්ට් එකකට ලකුණු 3 ගන්න කියනවා. එක පොයින්ට් එකකට ලකුණු 3 ගානේ 12ක් තියෙනවා. හරි එක පොයින්ට් එකකට ලකුණු 3 ගානේ 12ක් තියෙනවා. හරි ඊට පස්සේ ඔයාගෙන් අහනවා දෙනකගේ මත චක්‍රයේ අවස්ථා හතර නම් කරන්නලු කාලයත් එක්ක. ඒතර අර දෙනස්ගේ ඊස්ටර් සයිකල් එකේ අර පියවර ටික නම් කරන්න කියලා තියෙනවා කාලයත් එක්ක. ඒක කොහොමද කරන්නේ? ඒක එතකොට වෙන්නේ ඒ සතාගේ හරිද? ඒ සතාගේ මේ පෙරමදේ දින 2යි 3යි. හරිද? පෙරමදේ දින 2යි 3යි. ඊට පස්සේ මද කාලය පැය 18යි. හරි පුංචි කාලයක්. ඒ කාලේ තමයි සතා ප්‍රජනනය කරන්න කැමති. ඊට පස්සේ පසු මදේ තියෙනවා දින 3යි 4යි. මද අතුර කාලේ තියෙනවා අර සතා ඉනැක්ටිව් ඉන්න කාලේ දින 12ක් 13ක් විතර. හරි එහෙනම් පෙරමදේ දින 2යි 3යි මදේ පැය 18යි. පසු මදේ දින 3යි 4යි. මද අතුර දින 12ක් 13ක් තියෙනවා. හරි දැන් එතකොට මේ දැන් ඔකට එතකොට එක පොයින්ට් එකකට ලකුණු 3 ගන්න තියෙනවා හැම පැත්තටම එතකොට ලකුණු 3 ගන්න තියෙනවා 12යි 24. එතකොට අදාළ අවස්ථාව නම් කරන ලකුණු 3 ගන්න තියෙනවා කාලය නම් කරන ලකුණු 3 ගන්න තියෙනවා. ඔක තමයි සතෙක්ගේ මත චක්‍රයේ අවස්ථා 4. හරි ඊට පස්සේ මේ ඔය පහත භෝග සඳහා බීජ ලබා ගැනීමේදී ඵලය පවතින තත්ත්වය. ඒ කියන්නේ දැන් ඔය මොකක් හරි එකකින් බීජයක් ගන්නකොට පැල කරන්න ඒ ගෙඩිය කොයිතරම් ඉදිලාද නැත්නම් කොයිතරම් පැහිලාද කියන කාරණේ තමයි අහන්නේ.
කොයිතරම් ඉදිලාද කොයිතරම් පැහිලාද කියන කාරණේ තමයි වහන්නේ. මොකක් කරනකොටද? ඔය ගෙඩියක් ගන්නකොට. ඒතර මෙතන මේ වම්බඩු වල ඔයාලා දන්නා වම්බඩු මොන පාටයි? දම් පාටයි. ඒ දම් පාට අවස්ථාවේ නෙවෙයි පැල කරන්න ගන්නකොට බීජ ගන්නෑ. දම් පාට අවස්ථාවේ නෙවෙයි. ගෙඩිය කහ පාට වෙලා තියෙනවා. එහෙනම් වම්බඩු ගෙඩිය කහ පැහැවුණු අවස්ථාවේ තමයි මොකක් කරන්නේද? වම්බඩු ගෙඩිය කහ පැහැවුණු අවස්ථාවේ තමයි අපේ බීජ ලබා ගන්න සිද්ධ කරන්නේ. වම්බඩු කහ පාට වුණු අවස්ථාව. ඒතර තක්කාලේ මේ දැන් අර සාමාන්‍ය අර හයි වෙනවටත් වඩා පොඩ්ඩක් හොඳින් ඉදිරි රතු පාගල තමයි ගන්න. හොඳින් ඉදිරි රතු පාගල බීජ ලබා ගන්නවා. එන පැල කරන්න බීජ ලබා ගන්න අපි. හොඳින් ඉදුණු රතු පහ වෙච්ච පළ ගන්න. හොඳින් ඉදිච්ච රතු පහ වෙච්ච පළ තමයි ගන්න අපි. මොනවා කරන්නද? හරිද අහගන්න. හරි එහෙනම් හොඳින් ඉදිච්ච රතු පාට වෙච්ච පළ තමයි අපි ගන්න මොකක් සඳහාද? තක්කාලි පළ කරන්න බීජ ගන්නකොට. එතකොට මේ අපෙන් අහනවා කර්මේ බණ්ඩක්ක වල කොච්චරද කියලා. මේ බණ්ඩක්ක වල ගන්න ළමයි බණ්ඩක්ක වැඩකළු වගේ අපි සාමාන්‍යයෙන් කරල වියලි වුණාට පස්සේ. අර බණ්ඩක්ක කරවිල ඒ කරල වේලුණ අවස්ථාව තමයි අපි ගන්න මොකක් කරන්නද? කලකිරීම සඳහා. හරි එහෙනම් ඕක දැනගන්න ඕන. බණ්ඩක්ක වැඩකළු වගේ කරල වේලුණ අවස්ථාව. ඊළාසේ කරවිල අහනවා. කරවිල ඉදුණු කහපාට දන්නවා කරවිල සාමාන්‍යයෙන් කොළ පාටයි පැහුනහම. ඒ ආහාරයට ගන්න අවස්ථාව. මෙතනන්නේ ආහාරයට ගන්න අවස්ථාව නෙවෙයි බීජ ලබා ගන්න අවස්ථාව. එතකොට මේ ගෙඩිය හොඳට ඉදිලා කහපාට වුණු අවස්ථාව තමයි අපි ගන්න මොකද්ද? ෆෘට් එකේ පැලකිරීම සඳහා බීජ ලබා ගන්න. දැන් කහපාට වුණු කරවිල තමයි ගන්න. ඔන්න එහෙනම් ඒකට ලකුණු 3 ගන්න තියෙනවා. මොනවද ගැටලු තියෙනවා නම් අහන්න. මොනවද ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඊළඟ කතාව බලමු. මේ දැන් ඔයාගේ සිලබස් එකේ පැස්ටරීකරණයේ ක්‍රම 3ක් තියෙනවා. ඔයාට කියනවා පැස්ටරීකරණ ක්‍රම 2 නම් කරලා තත්ත්ව සහිතව ලියා දක්වන්නලු. දැන් 3ක් තියෙනවනේ සිලබස් එකේ. ඒතර ඔතන 2ක් ලියන්න කියනකොට ඔයාගේ ශ්‍රේණික ක්‍රමය අතාරලා තියෙනවා. මොකද මූලික කාරණා දෙක තමයි. මොකද්ද ඉදුණු විට ප්‍රමාණවත් නැහැ. ඉදුණා හරි. මෙතන කරවිල වලට ඉදුණු කියන එක හරි. කරවිල කියන එකට කහ පාට ලියන්නේ නැතුව ඉදුණු කියලා තිබ්බොත් ලකුණු දෙනවා. මොකද ඉදුණු කහ පාට වෙනවනේ. ඒතර ඒක නිසා ඒක හරි. ඊළඟට කියනවා මොකද්ද? පැස්ටරීකරණය කරන ක්‍රම දෙක අදාළ තත්ත්ව සහිතව ලියා දක්වන්න කියලා. පැස්ටරීකරණය කරන ක්‍රම දෙක අදාළ තත්ත්ව සහිතව ලියා ගන්න කියලා. එතකොට මොකද්ද මේ පැස්ටරීකරණය කරන ක්‍රම දෙක තමයි මොකද්ද? එකක් තමයි ඉහළ උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය. ඉහළ උෂ්ණත්වය කියන්නේ මේ සෙල්සියස් අංශක 72 උෂ්ණත්වයේ තප්පර 15ක කාලයක් තියෙන එක. සත්‍යවත් එක්ක ලියන්න ඕන. ඒතර 72 උෂ්ණත්වයේ තප්පර 15 කියන එකක් තියෙන්න ඕන. ඒතර ඉහළ උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය කියනකොට ලකුණු 3යි. 72 උෂ්ණත්වයේ තප්පර 15ක් තියෙනවා කියන ලකුණු 3යි. දෙකම තියෙන ලකුණු. ඒතර මේ පළවෙනි කොටසට ලකුණු 6ක් තියෙනවා. ඊළඟට කියනවා පහළ උෂ්ණත්ව දිගු කාල ක්‍රමය. එතන 63 උෂ්ණත්වයේ විනාඩි 30ක් තියෙනවා. විනාඩිය උඩේගේ කිව්වේ තප්පර දැන් කියන්නේ විනාඩි. එතකොට ඒකටත් අර නම් කරනවට ලකුණු 3යි. ඊට පස්සේ මොකද්ද? අදාළ මේ තත්ත්වය කියනවට තව ලකුණු 3ක් තියෙනවා. හරි. අහන්න. ඔකේ මම දැන් අද වැදගත් කාරණා ටිකක් කියනවා සමහර පොයින්ට් වල. හරි ශ්‍රේණික ක්‍රමයේදී सेल्सियस अंश का 80 තප්පර එකක් දෙයක් කමක් නැහැ. ඔය තුනෙන් දෙක තුනම තියෙනවා සිලබස් එකේ. ඔය තුනෙන් ඔයා දෙකක් ලියලා තියෙනවා නම් ඔයාලට ලකුණු තියෙනවා. ඉතින් කෑලි අඩු වෙනවා නම් අර ලකුණු තුනේ කෑලි අඩු වෙනවා ඒක. අර එහෙම තමයි දැන් කවුරු හරි නම් කරලා විතරයි තත්ත්ව ලියලා නැහැ. එතකොට එයාටලා ඒ නම් කරනවට විතරයි ලකුණු තුන තියෙනවා. එයාරෙන් තත්ත්වයට අදාළ ලකුණු තුන නැහැ. එහෙම තමයි ඒකේ ලකුණු හැදෙන්නේ. හරි ඊළඟට ආගන්නු කැරමලීකරණය කියන්නේ මොකක්ද කියලා අහනවා.
දැන් කැරමලීකරණය කියන ක්‍රියාවලිය කැරමලීකරණය කරන ක්‍රියාවලිය මේ අකුරු වල නිෂ්පාදනය කොට වෙන එකක්. පොල් අකුරු, දල අකුරු හෝ කිතුල් අකුරු හදනකොට දැන් හදන්නේ තෙලිජ්ජ වලින් ළමයි. එතකොට මෙන්න බලන්න ඔය අත දැක්වීම තියෙන්නේ මොකද්ද? කැලමරී අර සුක්‍රෝස් රත් කරනකොට ළමයි කැරමලාන් බවටපත් වෙනවා. තව ටිකක් රත් කරනකොට රන්වන්දුකුරු පාට කැරමලීන් බවටපත් වෙනවා. ඊට තව ටිකක් රත් කරනකොට හියුමීන් බවටපත් වෙනවා. ඕන්න ඔය හියුමීන් කියන බහුවායකය තමයි අකුරු වල පාටට එන්නේ. ඒක තමයි කැරමලීකරණය. එහෙනම් කැරමලීකරණය කියලා කියන්නේ මෙන්න මේක ඔයාලා ලියලා දෙන්න ඕනේ. සුක්‍රෝස් ආම්ලික හරි විජලන තත්ත්වයේ යටතේ හරි ප්‍රතික්‍රියා මාලාවකට බඳුන් වෙලා දුඹුරු පැහැති හියුමීන් නැමැති සංයෝගය හැදෙන එකට තමයි කියන්නේ කැරමලීකරණය කියන්නේ. සුක්‍රෝස් දැන් කවුරු හරි මේ ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒතර ඒ ළමයා ඒක දන්නවා කියලා බලන එකාට තේරෙනවා. ඒතර ලකුණු දෙනවා. ප්‍රතික්‍රියා සුක්‍රෝස්, කැරමලාන්, කැරමලීන්, හියුමීන්. එහෙම නැත්නම් අර වැදගත් රත් කරනකොට මේක වෙන්නේ කියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් විජලන තත්ත්වයට කියන වචනේ තියෙන්න ඕනේ. එහෙනම් සුක්‍රෝස් ආම්ලික හෝ විජලන තත්ත්වයට ප්‍රතික්‍රියා මාලාවකට බඳුන් වෙලා හද දුඹුරු පැහැට හැරෙන එකට තමයි කියන්නේ මොකක් කියලාද මේ කැරමලීකරණය කියන්නේ. ඒතකොට ඒක වෙන ආහාරයක් තමයි අකුරු. වෙන ආහාරය. ඒතකොට ඕන අකුරු జాතියක් හරිය උක් අකුරු, කිතුල් අකුරු මොනවා හරි කමක් නැහැ. අකුරු කියනවා නම් හරි. හරි එතකොට ඒකට කැරමලීකරණය කියනකොට ලකුණු 3යි. කාගේ හරි කැරමලීකරණේ කෑලි අඩුයි නම් හරි කාගේ හරි කැරමලීකරණේ කෑලි අඩුයි නම් කැරමලීකරණේ කෑලි අඩුයි නම් එයාට එතකොට ලකුණු 0යි. මොකද විවගතවල 3 දුන්නොත් ලකුණු 3යි නම් දෙන්නේ 3 දෙනවා නැත්තම් බිඳුව දෙනවා. හරි එහෙනම් ලකුණු එකට 3ක් තියෙනවා. අර ආහාරය නම් කරනකොට ලකුණු 3ක් තියෙනවා. හරි ඕක තමයි එහෙනම් කතාව. හරි අපි මේකේ මේ වල තියෙන අර්ථයක්වීම හරි. ඒකේ ඉතින් ලොකු වැරද්දක් නැහැ නේ. ඒක හරිනේ. ඒක හරි. මේ ඊට පස්සේ මේ ශාකයක කඳ කොටස හා කපලා ජල භාජනයක ගිල්ලූ විට යුස වැස්සීමක් සිද්ධ වුණාලු. ශාකයට වැළඳී තියෙන රෝග තත්ත්වය මොකක්ද කියලා අහන්න. ඒ කියන්නේ ඔතන කියන්නේ බෝඩ් එක බලන්න. දැන් ජල බඳුනක ගිල්ලුවාට පස්සේ ශාක කෑල්ලක් මෙන්න මෙහෙම කඩලා ඒතර මේ වගේ නිකන් උකු නිකන් අර ශ්‍රාවයක් මොකක්ද අර සුදු පාටට ශ්‍රාය වුණා කියලා මේ කියන්නේ. ඒතර ඕකෙදි කරන්නේ විනිවිද පේන ජල බඳුනක් අරගෙන ওই පරීක්ෂණයේදී ආශාද ශාක කොටස මැදට කපලා ඒතර ජල බඳුනක ගිල්ලනවා. ගිල්ලලා පැය කිහිපයකින් බලනකොට නිකන් උකු ද්‍රව්‍යයක් නිකන් ඇවිල්ලා තියෙනවා. ඒතර ඕක යුෂ වැස්සීමේ පරීක්ෂාව අපි කරන්නේ බැක්ටීරියා රෝග හඳුනා ගැනීම සඳහා. බැක්ටීරියා රෝග හඳුනා ගන්න තමයි කරන්නේ. යුෂ වැස්සීමේ පරීක්ෂාව කරන්නේ බැක්ටීරියා රෝග. ඒතර ඔය රෝගේ පාලනය කරහැකි රසායනික ද්‍රව්‍යයක් තමයි. ඇත්තම ළමයි මේ දැන් මාකට් එකේ ජනප්‍රිය සිලබස් එකේ ජනප්‍රිය අහුවොත් අහන්නේ බොහෝ විට බැක්ටීරියා වලකන රසායනික ද්‍රව්‍යයක් නෙවෙයි. අහුවොත් අහන්නේ ගොඩාක් වෙලාවට දිලීර විනාශ කරන රසායනික ද්‍රව්‍ය. අයියර තවන් ජීවාණුවරණය කරන්නත් ළමයි දිලීර නාශකයම ගන්නවනේ. දැන් ඔය ගොඩක් වෙලාවට අහන්නේ තඹ අඩංගු දිලීර නාශකතාවය දෙන්නේ ඔක්කොම මතක තියාගන්න ඕනේ නෑ. මම නිකන් දැම්මේ කියන්නේ. ඒතර ගෙන්ද ගම් අඩංගු ඒ කියන්නේ සල්ප කියලා කියන ළමයි සල්ප වැදගත් වෙනවනේ දිලීර මරන්න. ඒතර ඒක වැදගත් වෙනවා. ඊට පස්සේ මේ මොකද්ද ඔය තිරාන් කැප්ටන් කියනවා නම් කොහොමද ජනප්‍රියයි. ඕම ඔය ටික ඕවා තමයි මොනවාරි අහන්නේ. ඒක ඔතන අහන්නේ එහෙම එකක් නෙවෙයි ළමයි. ඒව නෙවෙයි උත්තර. ඔතන ඔයාලා ලියලා තියෙන්න ඕනේ මොකද්ද බැක්ටීරියා අපිට නයිට්‍රෝපියුරන්ස් හරි. නයිට්‍රෝපියුරන්ස් හරි. ඊට පස්සේ ක්ලෝරෝටෙට්‍රාසයික්ලින් හරි. ඔය බැක්ටීරියා නාශක සාමාන්‍ය ළමයි සත්තුන්ට ගන්නේවම ගන්නවා. ඒවා රසායනික ද්‍රව්‍යයි. කොහොමද බැක්ටීරියානේ මරන්නේ? නයිට්‍රෝපියුරන්ස් ක්ලෝරෝටෙට්‍රාසයික්ලින් ඒ අර ඔයාලා මොන හරි එකක් ලියලා තියෙනවා නම් කියන්නේ දැන් රසායනික ද්‍රව්‍ය කියලා ඉතින් ප්‍රතිජීවක ගන්නේ සාමාන්‍යයෙන් ගන්න අපි. නමුත් මේ මොනවා ලියලා තියෙනවා නම් කෙලින්ම රසායනික ද්‍රව්‍ය ලියලා තියෙන්න ඕනේ ඒක නිසා කියන්නේ මොනවද තියෙනවා නම් හරි. ඒක මේ යට තියෙන උත්තර යටින් දාලා තියෙන උත්තරේ එහෙම නෙවෙයි ළමයි. ඒ දිලිර නාශක ටික තියෙන්නේ. මෙතන අහන්නේ බැක්ටීරියා නාශක මොනවද කියලා. බැක්ටීරියා නාශක මොනවද කියලා තමයි අහන්නේ. උතන අහන්නේ නම් අපි මොනවද බැක්ටීරියා නාශක. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට.
පුෂ්ටියේ ජල සම්පාදන ක්‍රම 4ක් නම් කරන්න කියලා තියෙනවා. පුෂ්ටියේ ජල සම්පාදන ක්‍රම ප්‍රධාන වශයෙන් ක්‍රම 3යි ළමයි. මොනවද ඒ ක්‍රම 3? පුෂ්ටියේ ජල සම්පාදන ක්‍රම තියෙනවා. උපපුෂ්ටියේ ජල සම්පාදන ක්‍රම තියෙනවා. හරිද? ඊට පස්සේ සුද්ධ ජල සම්පාදන ක්‍රම තියෙනවා. දැන් අපේ සිලබස් එකේ ළමයි highlight කරලා තියෙන්නේ. දැන් ඔයාලට මම නැවතත් කියනවා ඔයාලා දන්නවනේ බෝඩ් එකේ මේ ඔය Zoom පැකේජ් එක දැන් කාලයක් තිස්සේ පාවිච්චි කරලා ඉවත් කරන්න. ඕනි වෙලාවට ඔය දෙකම දාගන්න බෝඩ් එක බලන වෙලාවට ඒක ක්ලික් කරලා full screen දාගන්න මේ බෝඩ් එක. නැත්නම් පොඩි ෆෝන් වලින් පේන්නේ නැහැ. හරි. සුද්ධ ජල සම්පාදන ක්‍රම තමයි. අපි කතා කරන්නේ විසුරුම් ජල සම්පාදනයයි බිඳු ජල සම්පාදනය. දැන් සිලබස් එකේ highlight කරලා තියෙන්නේ මේකනේ ළමයි. සුද්ධ ජල සම්පාදන ක්‍රම ටික තමයි highlight කරලා තියෙන්නේ. නමුත් මේවා ගැන ඉතින් යන්තම් අහන්න පුළුවන්. මොකද ජල සම්පාදනයේ කොටස සිලබස් එකේ තියෙනවා. හරි. ඒක ඔයාගේ පුෂ්ටි ජල සම්පාදනය කියන්නේ පොළොව මතු පිටින් ජලය ගමන් කරන ක්‍රම ටික හොයන්න. එහෙම ජල සම්පාදන එකක් තමයි අර මුළු ඉඩම දැන් උත්තර ටික මොනවද? උත්තර ටික තමයි මේ අහන්න. එක උත්තරයක් තමයි ළමයි ඔතෙන්දී පාවිච්චි වෙන්නේ. මොකද්ද? අර මුළු ඉඩමම දෙමන එකක් තියෙනවා. අර B වල වගේ පාවිච්චි කරනකොට පිටාර ජල සම්පාදනය. ඊට පස්සේ තව තියෙනවා ඔයාලා දන්නවා ඇලිවැටි සිස්ටම් එකට ජල සම්පාදනය කරන ඇලිවැටි ජල සම්පාදනය. ඊළඟට ඔය බාර්ලි වගේ භෝග වලට පාවිච්චි කරන තීරු ජල සම්පාදනය. අර තව අපිට කියන්න පුළුවන් බේසම් ජල සම්පාදනය. තව එකක් කිව්ව හැකි වලලු ජල සම්පාදනය. මේ බේසම් වලලු කියන්නේ දෙකක් ඈ. මොකද්ද දෙකේ වෙනස? දැන් බේසම් වල ළමයි කරන්නේ මුළු ගහ වටේම ජලයෙන් තෙමලා තියෙනවා. මේක කාණුවක් දිගේ එන ජලයම. වලලු ජල සම්පාදනය කරන්නේ ගහේ වටේට කාණුවක් වගේ ස්ථාපනය කරලා ඒකට එනවා කොහෙන් හරි කාණුවකින් වතුර. වලලු එකේදී එහෙමයි. දැන් අරකේදී ගහ මුල සම්පූර්ණයෙන් තෙමලා තියෙන්නේ බේසම් එකේදී. වලලු එකේදී කරලා තියෙන්නේ මොකක්ද? අර ගහ වටේට වලල්ලක් වගේ කාණුවක් හදලා ඒකේ ජලය ෆිල් කරලා තියෙනවා. හරි එහෙම තමයි කරන්නේ. ඊට පස්සේ දැන් ඔයාගේ කියන එකට ලකුණු 3 ගානේ 12ක් තියෙනවා. මොකද්ද? පුෂ්ටිය ජල සම්පාදන ක්‍රම 4 නම් කරනවා. හරිද? දැන් රඹුටන් වගාවකට ඉහළ ජල සම්පාදන ක්‍රම වලින් වඩා සුදුසු වන්නේ මොකක්ද කියලා අහනවා. ඔතන ඒක නෙවෙයි බලලා තියෙන්නේ ඇත්තට. ඔයාගෙන් බලලා තියෙන්නේ මේ මෙතන මේ බේසම් කියන එක වැඩිපුරම යූස් කරන්නේ ළමයි බහුවාර්ෂික පළතුරු වලට. ඒක ගැන දන්නවද කියලා තමයි බලන්නේ. රඹුටන් ගැන ගන්න කෙනෙක්මලක් නෙවෙයි බලන්නේ. මොකද්ද? අර මේ බහුවාර්ෂික පළතුරු වලට බේසම් පාවිච්චි කරන එක දන්නවද කියලා. ඉතින් ඕක බහුවාර්ෂික පළතුරු රඹුටන් කියන්නේ. ඒතර උත්තරේ බේසම් ජල සම්පාදනය කරන උතනින් ගන්න. බේසම් එක ගන්න. ඒක හොඳම එක ලියන්න ඕනේ 10ක් විතර ලියලා බෑ උතන. දැන් ඔය වගේ ප්‍රශ්නකට ළමයි ඔයාලා 2 3ක් ලියලා තිබ්බා කියලා කියන්නකෝ. එතකොට ලකුණු බිඳුවක් දාලා නිකන් ඉනවා. අපි දන්නේ නැහැ මේක තෝරගෙන තියෙන්නේ මොකද්ද කියලා. දැන් ඔය රඹුටන් වගාට ඉහළ ජල සම්පාදනයේ ක්‍රම වලින් වඩා සුදුසු වන්නේ මොකද්ද කියලා අහනවා. ඔයාලා ඔක්කොම ලියනවා. ඒතර ඔක්කොම ලිව්වම ඔක්කොම උත්තර ටික ඒක ඇතුලේ තියෙනවා. කොහෙන් හරි උත්තරේ තියෙනවා. එතකොට ලකුණු දෙන්නේ නැහැ ඔය වගේ ප්‍රශ්න වලට. එතකොට ළමයා මේ කපටිකමක් කරලා තියෙන කියලා පේපරේ බලන කෙනා දන්නවා. ඒතර ලකුණු බිඳුවක් දාලා නිකන් ඉන්නවා. හරි. එතකොට ඒකට ලකුණු 3යි. ලකුණු 3යි. ඊට පස්සේ අපි යම් මේකේ C කොටසට. මේ වලලු නෙවෙයි. වලලු දානවා ඉතින් දැන් අපෙන් ඔයෙන් දැන් ඔතන අනිවාර්යෙන් මේ දෙකේ එකක් නෙන්නේ. බේසම් සහ වලලු. ওই දෙකේ එකක් එන්නේ. ඒතර ඉතින් ඔතනින් අහන්නේ මේ ජසමර වඩා සුදුසු එක. කොහොමද මේක තමයි බහුලව යොදා ගන්න තොත්. ඒක නිසා ඒක තමයි අපිට කියන්න වෙන්නේ. හරි හොඳ මේක අහන්න. හරි ඒක නිසා ඒක තමයි කියන්නේ. හරි. අනික වැඩිපුර ගන්නෙත් ඒකනේ. හරි. ඊළඟට දැන් යන් C කොටස. දැන් මේ අහන්න. දැන් ළමයි මේ දැන් ඔයාලට විභාගේ ළඟයි කවදා හරි ඔක තියෙනවනේ ඉස්සරහ දවස්. හරි ඔය තියෙනකොට ඔයාලා මේ පොඩ්ඩක් ඇත්ත දැනගෙන වැඩේ කරන්න දැනගන්න ඕනේ. නිකම් මේ පොඩ්ඩක් බලන්න මේක කියන්න කලින් රිසර්ච් ෂීට් එක පෙන්නන්න ගිය අවුරුදු. බලන්න ඔයාලා මේව දන්නේ නැහැ ළමයි. පඬිතුකමට හිටියට කටින් කිව්වම අහන්නෙත් නැහැ. ඔන්න එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඇත්ත මේක පෙන්වමු. අහන්න පෙන්නන්නේ මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. ඔය ළමයි තියෙන්නේ ලංකාවේ ගිය අවුරුද්දේ A level එක එක විෂයන්ට වාඩි වුණු ළමයි සහ උන්ට ලැබුණු A B C සහ එක එක විෂයන් වලින් කැම්පස් ගිය ළමයි. ඔක්කොම කියන්න ලෑස්ති නැහැ මේ විනාඩි දෙකකින් මේක නවත්තනවා. බලන්න ෆිසික්ස් ළමයි කරලා තියෙනවා 73000. ඔය උඩින්ම තියෙන්නේ. ඊට පස්සේ කෙමිස්ට්‍රි කරලා තියෙනවා ළමයි 73000. බලන්න ළමයි. කෙමිස්ට්‍රි ෆිසික්ස් කරලා ළමයි 73000ක් ළමයි ෆිසික්ස් කරනකොට ඒ තියෙන්නේ පොඩක් අවධානය යොමු කරලා බලන්න.
ඒ තියෙන්නේ ළමයි මුළු ලංකාවටම 2255. ලංකාවේ පිසිස් ගුරුවරු ඉන්නවා ළමයි 5000ක් විතර. එක ගාන ඒ ළමයි ඒ ගුරුවරයාගේ පන්තියට එක ළමයෙකුට ඒක ගානේ අරන් දුන්නා. ඒ 5000 ගානෙන් දු. කෙමිස්ට්‍රි වලට ළමයි 73000 ගානක් තියෙනවා. ඒ තියෙන 50000 5000. හරි ඊට පස්සේ බාන්න අර ඇග්‍රි සයන්ස් වලට තියෙන්නේ මේ වාඩි වෙලා තියෙන විභාගෙට 19000යි. ඒ තියෙන ළමයි 274. ඒ 274යි තියෙන්නේ. ඒ තියෙන්නේ 274යි. 19000 විභාගෙ දීලා ඇග්‍රි වලට තියෙන්නේ 274යි ලංකාවේ මේ. හරිද ගුරුවරු නම් ඉන්නවා 2000ක් විතර. හරිද 2000ක් විතර ඉන්නවා දැන් ගුරුවරු ගානටවත් ළමයි ඒ නැහැ. හරිද දැන් මේක තමයි ඇත්ත. මට මෙතන කාරණා දෙකක් ඔයාලට පෙන්වන්න ඕනේ වුණා. මොකද මෙතන BST බලන්න ඒකනේ අදාළ වෙන්නේ. ඔය තියෙන්නේ 44ද කොහෙද? 47 අංකයට 66 නේ BST වල අංකේ. ඒක යටතේ තියෙනවා ළමයි BST වලට ලියලා තියෙන 11000යි ළමයි විභාගේ. මේ විශේෂ ශ්‍රේෂ්ඨ වලින් අඩුම ළමයි ප්‍රමාණයක් ඉන්න විශේෂ ශ්‍රේෂ්ඨය තමයි BST කියන්නේ. අපි මේ පන්ති කරාට. හරිද අඩුම ළමයි ශ්‍රේෂ්ඨයක් ඉන්න තැනක් තමයි 11000 ඉන්නේ ලංකාවේම BST වල. ඔන්න හිටියේ ගන්න. ඊට පස්සේ ඒකෙන් ඒ තියෙන්නේලා ඒකට ඒ ආනිසංශ තමයි මම මේ පොරටවත් දුන්නාට. 104යි ඒ තියෙන්නේ. 104යි ඒක තියෙන්නේ. ඒ නිසා ඔයා මේ ඔන්ලයින් මම මේක පෙන්වන්නත් ඔයාට විභාග දෙපාර්තමේන්තුවේ රිපෝට් එක ළමයි මේක. ඒතර ඒකේ අගට තියෙන පාස් ප්‍රතිශතය ඔය අනිත් ඒවා ගත්ත ප්‍රතිශතය පාස් ප්‍රතිශතය ටිකක් වැඩි ඈ BST වල. එස් එහෙම ටිකක් 30% වැඩි. දැන් ඇත්ත කතාව මම මේක පෙන්වන්න හැදුවේ මොකද්ද? ඔයාලා කොච්චර කිව්වත් මේ ඔන්ලයින් වලින් ළමයි රැල්ල මේ අර ෆෝන් වලට වෙලා අරවට මේවට වෙලා මේ විභාගයට හානි කරගන්න එක වැඩි ළමයි. මෙන්න ඇත්ත. හරිද මම මේ දවස්වල 23 ඇඩ් වල ළමයි දකින්නවා. ලංකාවේ මේ අර හෑන්ඩ් බිල් වල තියෙන ඒ සාමාන්‍ය ටික එකතු කරොත් එනවා 5000ක්. හරිද ඒක නිසා මේ එළියේ තියෙන මේක තමයි සත්‍ය. හරිද සත්‍ය මෙච්චරයි ලංකාවේම 104යි ඒ තියෙන්නේ. හැබැයි ඔතන විශේෂ දෙයක් තියෙනවා මොකද්ද ඔයාට ෆයිට් කරන්න තියෙන ළමයි 11000ක් එක විතර විභාගෙ. හැබැයි සයන්ස් කරන ළමයා 40000ක් එක විතර ෆයිට් කරනකොට ඔයාට ෆයිට් කරන්න තියෙන්නේ 11000ක්. අර මේ පොඩි ප්‍රමාණයයි ළමයි මෙතන විභාගෙ ලියලා තියෙන්නේ බලන්නකෝ ගිය අවුරුද්ද විභාගෙ ලියලා තියෙන පොඩි දැන් ඔයාලගේ අවුරුද්දෙත් මෙහෙම තමයි. හරිද එතකොට ඔයාට ෆයිට් ඔය 11000න් ළමයි 1000ක් විතර කොහොමද විභාගෙ අතහැරලා ඉන්න සෙට් එකක් ඉන්නවනේ. ඒතර 10000ක් විතර තමයි ඉන්නේ. මේ ඔන්ලයින් කේස් එක නිසා පිස්සු ඇදිච්ච ළමයි තව 4000ක් 5000ක් ඉන්නවා. හරි එතකොට ඔයාට සිහියෙන් වැඩ කරන ළමයෙක් නම් ළමයි ෆයිට් එක තියෙන්නේ 5000ක් එක. සයන්ස් කරන ළමයි 40000ක් එක ෆයිට් කරලා ළමයි අයිලන්ඩ් රෑන්ක් එකක් දාන එක අමාරුයි. ඔයාට ඒක තේරෙන්න ඕන. ඔයාන සිංහල කරන ඉන්න ළමයි එතන පල්ලේ 64000. හරි එතකොට මේ BST වලට 5000ක් එක විතර ළමයි ෆයිට් කරලා ෂුවර් ඈ. ඔය 11000න් 6000 බය නැතුව අයින් කර හැකියි. මොකද 1000ක් විතර කොහොමත් අයින් වෙනවා. තව 5000ක් විතර ඒ ලෙවල් මේ ඔන්ලයින් කේස් එක නිසා අරයට මේට ඔලුව දදා ගිහිල්ලා උන්ට පිස්සු වැදිලා. ෆෝන් එක නිසා එක්ක පිස්සු වැදිලා එහෙම නැත්නම් එක එක වීඩියෝ බලන්න ගිහින් පිස්සු වැදිලා. එතකොට නැත්නම් ඔය එක එක තැන් වලට ගිහින් එහෙම පිස්සු වැදිලා. ඒතකොට 5000ක් විතර තමයි 100න් ඉන්න ළමයි ටිකක් ඉන්නේ. ඒතකොට ඔයාට 5000ක් එක තමයි ෆයිට් කරන්න තියෙන කැම්පස් යන්න. හරි පහසුයි මේ සැරේ කැම්පස් යන්න. ඇයි ගොඩක් ඒකට පිස්සු වැදිලා නිසා. ඒතකොට ඔයා 5000ක් එක ෆයිට් කරලා ළමයි ඕන්නම් 5000ක් එක ෆයිට් කරලා මුල් 100ට ලංකාවෙම එන්න බැරි නම් වැඩක් නැහැ. ඉතින් ඒව නෑනේ ළමයි මේක. අනික මුල් 100ට ලංකාවෙම ආවෙ නැතත් කමන්නේ දිස්ත්‍රික්කෙන් ආවා. හරිද? ඒ නිසා මේක කරලා ඔයාට මේ හොඳ තැනකට එන්න බැරි නම් ඉතින් වෙන කරන්න එකක් නැහැ මෙතන. බලන්න ET කරන ළමයිනුත් ඉන්නවා 20000 ගාන. ඒතර ඒකත් දෙගුණයක් විතර. ඊට වඩා දැන් මේ අවුරුද්දේ මේක නම් තමයි යන්නේ. ඊට වඩා පොඩ්ඩක් හිම වෙනවා එච්චරයි. එතකොට ET කරන ළමයිනුත් ඉන්නවා 20000 ගානක් විතර. BST ගොඩක් අඩුයි. හරි එතකොට මේ චූටි ප්‍රමාණයකින් තමයි වාට මේ රිසල්ට් එකක් දාන්න තියෙන්නේ. ඒකත් බැරි නම් ඇත්තටම වැඩක් නැහැ. කිසිම වැඩක් නැහැ. අපි මේවා කියනවා ඇත්ත. බොරුවට අරව මේවා ආරම්භණම් කියන්නේ නැහැ. අච්චරයි මෙච්චරයි කියලා බොරුවට ආරම්භණම් බයිලා ගහන්නේ ඇත්තම පෙන්නනවා න ะ. ෂුවර් විභාග දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නනවා. මේකනේ ඇත්ත. හරි දැන් මේ ඔය අරෙමේ තියෙනවා නෙවෙයි. එතකොට මෙතෙන් ඔයාට ඉන්න බැරි නම් මේ මුල් කාරණා ටිකට අඩුම තරමේ වැඩක් ඇත්තම වැඩක් නැහැ. 100ට ආවේ නැත්නම් අයිලන්ඩ් ළමයි 300 400 උනක් කවන්නේ නැහැ. හරිද? ඔතනින් මේ කොටට එන්න බැරි නැහැ. ඇත්තම වැඩක් නැහැ. හරි ඒක නිසා අහන්න. මේ නිසා පොඩ්ඩක් පිළිවෙලට වැඩ කරා නම් හරි ඔය පේපර් එකක් අරගෙන මේ කරලා ගස්සන්න පොඩ්ඩක් පිළිවෙලට වැඩ කරා නම් යමක් වෙනවා ඇත්ත. යමක් වෙනවා. හරි දැන් බලමු. දැන් ඊට පස්සේ බලමු. ඊට පස්සේ මේ මොකද්ද පටක රෝපණයේදී පහත අවශ්‍යතා සඳහා මේ අදාළ ද්‍රව්‍ය. දැන් ඔයාලත් තමයි අර ඔන්ලයින් වලින් ඕන ඩවුන්ලෝඩ් කරගෙන අර chart එක හොඳට බලන්න. මම ගොඩක් ඔතන කියවන්නේ නැහැ. ඕකෙන් ගන්න පුළුවන් ඇත්ත මොකද්ද කියලා ඔයාලටම තේරුම් ගත්ත හැකි.
A level වල සිටුේෂන් එක. ළමයි කීයද A ගන්න B ගන්න කියලා ඇත්තටම කැම්පස් ගිහින් කියන්නේ කීයද තනි පිටුවයිනේ තියෙන්නේ. ඒතර ඔයාටම තේරෙනවා මේ සබ්ජෙක්ට් එකේ ඇත්ත කොහොමද? එතනනුත් ඔයාට උපකාරයක් වෙනවා. මේ දවස් ටිකේ හරි රිලැක්ස් එකේ වැඩ කරන්න. හරි. ඊට පස්සේ කටකරෝපණයේදී පහත අවශ්‍යතා සඳහා අදාළ ද්‍රව්‍ය නම් කරන්න කියලා තියෙනවා. මුල් අදින මාධ්‍යයට යෝගව හොබන. ඒ නම් ඉතින් හරි සරලයි. ඒතර හෝමෝනයක් නේ නම් කරන්න කියලා තියෙන්නේ. ඒතර ඇත්තටම හෝමෝන වර්ගයේ ළමයි තමයි ඔක්සින්. ඔක්සින තමයි හෝමෝන. එතකොට ඔයාට ලියන්න පුළුවන් ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්, ඒ වගේම ඉන්ඩෝල් බියුට්‍රික් ඇසිඩ්, නැප්තලීන් ඇසිටික් ඇසිඩ් කියලා ලියන්න පුළුවන්. ඔය ඔක්සින වර්ගනේ ළමයි කෘතිම. සා මුල් අදින හෝමෝන යෝග්‍ය හොමනේ. ඒතර මොනවා ලිව්වත් කමක් නැහැ. හරි. ඒතකොට ඒකට ලකුණු 3යි. ඊළඟට කියනවා ඔයාට මේ මොකද්ද අංකුර ගුණනයේදී මාධ්‍යයට යෝග්‍ය හෝමෝනිය මොකක්ද කියලා. අංකුර ගුණන යෝග්‍ය. ඒකට ඒකට ගැලපෙන්නේ සයිටොකයිනින්. ඒතර සයිටොකයිනින් තමයි උත්තරේ. ඉතින් හෝමෝන වර්ගයක් අහන නිසා කෘත්‍රිම එකක් කියලා තිබ්බත් හරි මොනවද? බෙන්සයිල් ලැමයිනෝ පියුරින්, කයිනයිතින්, තයිඩයිසුරෝන්, සියටින්. දැන් මේවා නිකන් ඇඟේ ලේවලක් දුවන්න ඕනේ. හරිද? නිකන් ටට්ටක් ගාලා කියවෙන්න ඕනේ. මට මේ කියවෙනවා වගේ විභාග ලියන්න. ඒක බලාපොරොත්තු වෙන ළමයෙක්. එහෙනම් බෙන්සයිල් ලැමයිනෝ පියුරින්, කයිනයිටින්, තයිඩයිසුරෝන්, සියටින්. මේ මොනවා හරි ලියලා තියෙනවා නම් හරි. කයිනේ අහන්න. හරි. ඊළඟට මුල් අදින මාධ්‍යයට එක්කල හැකි ආකලන ද්‍රව්‍ය තමයි ඒවනම් ඉතින් වර්ධින්න විදියක් නැහැ. මොකද්ද? සක්‍රීය අඟුරු. මාධ්‍ය ප්‍රමාණයෙන් 0.2ක් අපි දානවා සක්‍රීය අඟුරු. එතකොට මුල් අදින එක වේගවත් වෙනවා. ඊළඟට මාධ්‍ය ගණීකාරක. ඉතින් ඇත්තටම උතන ඇත්තටම බහුලව ගන්න දේවල් ලියන්න ඕනි. මොකද්ද ඒගාර? ඒගාර වෙනුවට ගන්න පුළුවන් දේවල් මොනවද? ෆයිටෝජෙල් ගන්න පුළුවන්. ෆයිටෝජෙල්. ඒකට සමාන වචනයක් තමයි ෆයිටෝජෙල් වලට ජෙල් රයිඩ්. ජෙල් රයිඩ්. තව ඕනනම් කිව්වේ කිතුල් පිටි ගන්නවා. නමුත් ඉතින් ඔකේ කයිනේ අහන්නේ ඇත්තටම ඒගාර මත ඔයා අපෙන් දැන ගන්න ඕනේ. මොකද ඒක තමයි බහුලවම ගන්න. ඒ කියන්නේ අර පටකරෝපණ මාධ්‍ය ඝන කරන්න ගන්න ද්‍රව්‍ය එහානේ. මොකද ඒක ද්‍රවයක් විදිහට තියෙන නිසා. හරි ඒකටත් ඒකට ලකුණු 3ක් තියෙනවා. ඊළඟට ඔයාගෙන් අහනවා ශක්ති ප්‍රභවය. ඉතින් ඇත්තටම බහුලවම ගන්න ශක්ති ප්‍රභවය ළමයි සුක්‍රෝස්නේ. ඒතර ඔයා ඒක ලියන්න දැනගන්න ඕනේ මෙතෙන්. දැන් වෙනේවත් ගන්න වෙනේම මොනවද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්, මෝල්ටෝස්, සාමාන්‍ය කඩේ තියෙන සීනි ඕවා හරි. ඒවත් දානවා මොකවත් නැත්තම්. කඩේ තියෙන සීනි දාන්න ළමයි මොකවත් නැත්තම් ඇත්තටම උතෙන්ට දාන්නේ සුක්‍රෝස්. එසා සුක්‍රෝස් කියන එකට තමයි උතර ලකුණු දෙන්නේ. අද අනිවාර්යයෙන් මේකනේ ගන්න. ඒක නැත්තම් තමයි අනිත් ඒවාට යන්නේ. පටක ජීවාණු වර්ණය කළ හැකි රද්ද්‍රව්‍ය දවා දන්නවා අර අපි මේ පටක රෝපණය සඳහා ගේන අර පටක කොටස කියන්නේ ශාක කොටස පටක රෝපණය සඳහා ගේන ශාක කොටස ජීවාණු වර්ණය කරන ළමයි රසායනික ද්‍රව්‍ය. පටක රෝපණය සඳහා ගේන ඔබ ජීවාණු වර්ණය කරන රසායනික ද්‍රව්‍යකින්. ඒකට ඔයාලා ලියන්න පුළුවන් මොනවද? ක්ලෝරින් දිය රහයි. බ්‍රෝමීන් දිය රහයි. ඒක රසායනික ද්‍රව්‍ය නහන් කළ හැකි ද්‍රව්‍යයක්. සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් හරි. කැල්සියම්. ප්‍රධාන එකක් ගන්නවා 70 සාන්ද්‍රණයේ තියෙන ඇල්කොහොල්. ඇල්කොහොල් ගන්නවා. සාන්ද්‍රණය වැඩි ඇල්කොහොල්. අබසාර ගන්නවා 70 සාන්ද්‍රණයේ තියෙන ඇල්කොහොල්. එතකොට මේකක් තමයි ගන්න. මේව තමයි ඉතින් තියෙන සිලබස් එකේ කරගන්නේ මේ ටිකනේ. ඒක ජීවාණු වර්ණය කරන්න ගන්න රසායනික ද්‍රව්‍ය අහන්නේ වෙන මොකක් ගන්න නැහැ. පටක කොටස පටක ජීවාණු වර්ණය කියන්නේ ශාක කොටස. ශාක කොටසට අනිවාර්යෙන් ගන්නේ රසායනික ද්‍රව්‍ය. ඒතර ලකුණු 3යි. හරි. ඊළඟට යන් ඊළඟ ප්‍රශ්නෙට. අස්සනු සැකසීමේ පියවර 4 නම් කරන්න කියලා තියෙනවා. අස්සනු සැකසීමේ පියවර 4. ආගන්න. ඔය පසු අස්සනු තාක්ෂණයේ පාඩුවෙන් අහලා තියෙන්නේ මොනවද අස්සනු සැකසීමේ පියවර 4? ඉස්සෙල්ලාම මේවා පිරිසිදු කරනවා. පිරිසිදු කරලා නරක් වෙච්ච එළවලු පළතුරු අයින් කරනවා. ඒ කියන්නේ තෝරනවා. ඊට පස්සේ ලොකු ඒවා පොඩි ඒවා වෙනම ගෝණි වලට දානවා. ඒකට කියන්නේ ශ්‍රේණිගත කරනවා. සුදුසු නිර්ණායක අනුව වර්ග කරනවා මේක. අන්තිමට කරන්නේ මොකද්ද? ඇසිරීම කරනවා මළු වල. ඕක තමයි සැකසීමේ පියවර 4. පිරිසිදු කරා, තේරුවා, ශ්‍රේණිගත කරා, ඇසිරුවා. හරි මේක තමයි එහෙනම් අස්සනු සැකසීමේ පියවර 4 වෙන්නේ. පිරිසිදු කිරියා, තේරුවා, ශ්‍රේණිගත කරා, ඇසිරුවා. හරි. ඔය අස්සනු සකස් කරන එකේ පියවර 4.
ඒතර ඔකට ලකුණු 3 ගානේ 12ක් තියෙනවා. දැන් මේවට ළමයි ඔය ප්‍රශ්නෙට ලකුණු ගොඩක් තියෙනවානේ. ඒතර දැන් ඒතර අන්තිමට බෙදලා එනකොට ගානට එනවා. එතකොට මේ දැන් ඕවා ඉතින් මේ දැන් වරදිනවා නම් ඉතින් ප්‍රශ්න නැහැ. ඒතර ඉස්සරහා කාලේදීවත් ඔයා දැනගන්න ඕනේ මම මීට වඩා මහන්සි වෙන්න ඕනේ කියලා. මේ වැඩේ අතහැරලා දාන එක නෙමෙයි වැඩේ. හරි දැන් අහගන්න. බලමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට යන්න. මේ මම තව එක චූටි කාරණයක් කියන්නම් දෙවෙනි ප්‍රශ්නෙට යන්න කලින්. හරිද? දෙවෙනි ප්‍රශ්නෙට යන්න කලින් තව එක කාරණයක් කියන්නම්. මේ බලන්න මෙතන ළමයි පොඩ්ඩක් SFT ගැන පොඩ්ඩක්. මේ හොඳට බලන්න SFT ගැන. SFT වලට ළමයි මේ A තියෙනවා. ළමයි ලියලා තියෙන ළමයි 32000. ඒ කියන්නේ අර ET සහ BST දෙගොල්ලම ලියනවානේ ළමයි. ඒක නිසා IT 20යි අර්ථන 11යි දෙක එකතු කරාම 32ක් විතර එනවා ඉතින්. හරිද? මේ SFT ඊටත් වඩා ලියලා දෙකෝ. ඒ කියන්නේ අර සමහර අය BSTම කරලත් නෑ. එතකොට මේ එතන A තියෙන්නේ ළමයි 1048ක් තියෙනවා. ඒත් වැඩක් නෑ. SFT ගුරුත්වයට වඩා ඉන්නවා ළමයි ලංකාවේ. මේ මං අහන්නේ නමුත් SFT වලට ළමයි සැලකිය යුතු ඒ ප්‍රමාණයක් අර වලට සාපේක්ෂව තියෙනවා. දැන් BST වලටත් වඩා ET වලටත් වඩා තියෙනවා. ET වලට 198යි BST වලට 104යි. ඇග්‍රී වලටත් 200ක් විතර තිබ්බි. එතකොට මේ IT වලටත් අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඒක ගොඩක් අඩුයි ඈ. එතනට මේ හරි අහන්න ඔය වටේ පිටේ වඩන්න මේක අහගන්න. එතකොට ඇයි මේ SFT වලට වැඩි? ඒකට එකම එක හේතුවයි තියෙන ළමයි. එකම එක හේතුවයි තියෙන හොඳට අහගන්න හේතුව. ඔයා දන්නවද ඉතින් මම කියන්න දෙයක් නෑ. ඔයාලට තේරෙනවනේ ඒක. එකම එක හේතුවයි තියෙන්නේ ළමයි ටෙක් කරන්න එන ළමයින්ගේ ආරම්භයේම ඔළුවට දානවා ළමයි ගුරුවරු සහ එළිය සමාජයේ ඉන්න දරුවෝ. මොකද්ද SFT අමාරුයි කියන්නේ. එතකොට ළමයා මුල ඉඳලා එන්නේ SFT අමාරුයි කියන මයින්ඩ් එකකින් ඒකා SFT වලට ගොඩාක් මහන්සි වෙනවා. ගුරු මේ ගොඩාක් ඒක ළමයාගේ වැඩක් ඈ. ළමයාගේ ඔළුවට ගන්න. ළමයා ළමයි අනිත් ඒවා එච්චර ගණන් ගන්නෑ. හරි එයා හිතනවා මේක එච්චර පාඩම් කරත් නැත්නම් මට ඔය දැන් සාකච්ඡානේ පට කරෝ ඒක ලේසි ළමයා. ඌ ගණන් ගන්න ඒක නිසා. ගණන් ගන්න දිගේ ප්‍රතිඵල තමයි ඔය තියෙන්නේ. අර SFT වල සමහරලාට ඉතින් ගණන් හදනවා. ඒතකොට ඒත් ඉතින් වැඩක් නෑ ළමයි. ඒත් අඩු ගන්න ඔය ගොඩාක් අඩු ගන්නක් තියෙන්නේ. අන්න ඔය සිංහල වල එහෙම කොච්චර ඒ තියෙනවද කියලා. හරිද ඒත් ඉතින් ලොකු නෑ. 6000 ගණනක් තියෙනකොට මේ මොකද්ද අඩු ප්‍රමාණයක් තියෙන. නමුත් අරකට සාපේක්ෂව වැඩි වෙලා තියෙන්නේ ළමයා හිතේ thinking pattern එක. ළමයාගේ thinking pattern එක කරගෙන ඒතකොට එයා ඒක plan කරලා ලස්සනට හදනවා ඒ වැඩේ. අනිත් ඒවා නිකන් ළමයන්ට තියෙනවා නිකන් අරෙන් මෙහෙම බේරෙන්න පුළුවන් කියන අයිඩියා එක. ඒක නිසා තමයි ඔය එහෙම වෙලා තියෙන්නේ. හරි දැන් අහගන්න. දැන් මේවම පෙන්නන්නේ ඒකක් හරි ගන්න සපෝට් එකක් දෙන්නේ නැහැ. නැත්නම් ඉතින් ඒකටයි පෙන්නන්නේ. හරි අහගන්න. පහත බැක්ටීරියා මිනිස්සුන්ට ඇතුළු වෙ හැකි ආකාර අහන්න. දොර ළමයි ඔය සල්මොනෙල්ලා කියන බැක්ටීරියාව ඉන්නේ සල්මොනෙල්ලා කියන බැක්ටීරියාව ඉන්නේ මිනිසුන්ගේ සහ සත්තුන්ගේ මල අපද්‍රව්‍ය වල ඉන්නවා. ඒතර ළමයි මේ මල අපද්‍රව්‍ය වලින් අපේ ඇඟට ඔබ යන්න විදියක් නැහැ නේ. මොකක් මල ආහාරයට ගන්නවනේ. යන්නේ ළමයි අර මේ මස් බිත්තර වගේ. දැන් බිත්තර වල ළමයි සමහරලාට කුකුලන්ගේ ජරාව තියෙනවා. ඕම් කොත්තුවක් ගහනකොට අර ලෑල්ලෙම බිත්තරේ ගහලා ඔහොම දානකොට අර අපද්‍රව්‍ය ටිකත් එක්ක සල්මොනෙල්ලාත් යනවා. ඕම් ඊට පස්සේ බඩේ අමාරුවක් හදනවා. හරිද ඊට පස්සේ මේ එහෙමනේ කොත්තු ගහනකොට කරන්නේ අර කොත්තුවේ අරගෙන ඔක්කොම ටික දාලා බිත්තරේ ඒකෙම ගහලා කෑලිත් යනවා අරවා මේ ඔක්කොම යනවා ආයෙ කට්ටපල්ලෙහාට යනවා. ආයෙ එතකොට මේ සල්මොනෙල්ලාත් යනවා. එතකොට ඒ වගේ ක්‍රම වලින් තමයි මිනිස්සු උරට ඇතුල් වෙන්නේ. එතකොට ඔයා ලියන්න ඕනේ ඉන්නේ ළමයි අමලාපද්‍රව්‍ය වල. නමුත් ලියන්න ඕනේ බිත්තර සහ මස් හරහා ශරීරගත වෙනවා කියලා. බිත්තර හා මස් හරහා තමයි ඔක ශරීරගත වෙන්නේ. එහෙම ලියලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බිත්තර හා මස් හරහා කිරි හරහාත් වෙන්න පුළුවන් ඈ. කිරි හරහාත් යනවා. දැන් කිරි දුවනකොට අර එහෙම වෙන්න පුළුවන්. කිරි හරහාත් යනවා. හරි ඊට පස්සේ ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් ගොඩාක් කරාට මිනිස්සුත් දැන් ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් ඉන්නවා තමයි මස් වල. සැමන් වල ඉන්න පුළුවන්. ඒතර ඔක ස්නායු විෂ හදාන්නේ පිට ගැස් මෙහෙම හැදෙන්න පුළුවන්. ඒතර ඔක යන්න පුළුවන් මස් හරහා. මස් හරහා යන්න පුළුවන්. ඊළඟට ඉන්නේ අපි අර ජලය පාඩමේ කතා කරන එකම සුද්ධ ජීවියා ළමයි ඊකෝලයි කියන ඔය තියෙන්නේ. එස්චරිකයා කෝලයි. ඒක අහිනම් කොහොමද ශරීරයට යන ළමයි? ඔක ඉන්නේ අර අන්ත්‍රේන ඉන්නේ ළමයි. අචලතාවී සත්තුන්ගේ. එතකොට මෙහෙමයි කියන්න ඕනේ මලාපද්‍රව්‍ය එක්ක ජලයම පානය කිරීමෙන් තමයි ශරීරගත වෙන්නේ. මිනිස්සු වලට යන විදිහට අහන්න. ඒකට ඔයා කියන්න ඕනේ මලාපද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච ජලය පානය කිරීමෙන් තමයි ශරීරයට යන්නේ.
හරි මලාප ද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච ජලය පානය කිරීමෙන් තමයි ශරීරයට යන්නේ. දැන් ඔව් දැන් ප්‍රශ්නේ අහනවා මේ අන්තිමට අහලා තියෙන එක මට තේරෙන්නේ නැහැ. ඒ මම වගේ ආයන්න දැන් අර උඩින් අහලා තියෙනවා මේ සැල්මොනෙල්ලා අපජලයත් එක්ක යන්න බැරිද කියලා. ඉතින් ළමයි අපජලය අපි මොකටද පාවිච්චි කරන්නේ? අපජලය අපි බොන්න ගන්නවා. මිනිස් දැන් අපජලය ළමයි ඉන්න පුළුවන් මල ද්‍රව්‍ය. ඇයි අපජලය කියලා කියන්නේ භාවිතයෙන් පසු ඉවත් කරන එක. ඒකට කොහෙන් හරි එකතු වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් මිනිස්සුන්ට යන්නේ කොහොමද? ඇයි අපි අපජලය ළමයි අපේ තියරි එක තමයි අපජලය පිරිපහදු කළා තමයි පරිසරයට මුදාහරින්නේ. ඒතර ඒ තියරි එක දිහා බැලුවට පස්සේ මේ වගේ යන්න දෙන්නේ එහෙම බෑ. මේ අපේ මිනිස්සුන්ට ඇතුල් වෙන තැන කියන්නේ. අපජලය ඉන්න පුළුවන් කතාව හරි. අපජලය අපි බොන වෙනම. හරි ඒක නිසා මේ අර ඇතුල් වෙන්න පුළුවන් ක්‍රමය ඍජු ක්‍රමය එතකොට කියන්න ඕනේ. ඒතර එස්චරිකයා කෝලයි ශරීරගත වෙන්නේ ළමයි අර ජලය පානය කරන එක මේ මල ද්‍රව්‍ය එකතු ජලය පානය කිරීම. ඒක වෙන්න පුළුවන් ඈ. හරි. ඊට පස්සේ ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් හරි ජනප්‍රිය එකක් ඔබ අහන්න තියෙන ඉඩකඩක් කරේ ළමයි මේ සැරේ. ඇයි මේ සැරේ අහන්න තියෙන ඉඩකඩ වෙන්න ළමයි? ඕක වැඩිපුර ඉන්නේ ළමයි ධාන්‍ය සහ රට කජු වල. එහෙනම් ඉතින් උත්තරය තමයි ධාන්‍ය හෝ රට කජු ආහාරයට හරින. වැඩිපුර ඉන්නේ රට කජු වල. ඒක රට කජු විශේෂ කරන්නේ. ධාන්‍ය හා රට කජු වල තමයි මේක ඉන්නේ. ඇයි ළමයි ඔයා දන්නවා ඔය පහුගිය දවස්වල පොල් තෙල් වලට ලංකාවේ ඇපලඩොක්සින් කියන විෂ ජාති එකතු වෙලා තිබුණා. ඇපලඩොක්සින් කියන විෂ පොල් තෙල් වලට ඇපලඩොක්සින් කියන විෂ ශ්‍රාවය කරන්නේ ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස්. ඒතර ඉතින් මේ රට කජු තෙල් හරි ධාන්‍ය තෙල් හරි මොනවා හරි මේකට දාලා පොල් තෙල් වලට. ඒකනේ ඇපලඩොක්සින් ආවේ නැත්නම් ඉතින් කොහෙන්ද එන්නේ? ධාන්‍ය සහ මේ වගේ විතරයි ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් ඉන්නේ සාමාන්‍යයෙන්. ඒතර උත්තරේ වෙන්නේ ඒක උඩ. ධාන්‍ය හෝ රට කජු ආහාරයට ගන්න. ඇපලඩොක්සින් එතකොට ඒකෙන් එන්නේ. ඒතර පොල් තෙල් වලට එකතු වෙලා තියෙන්නේ මේ මොනවා හරි එකතු වෙලා දෙන පොල් තෙල්. හරි. දැන් මේ මොනවා හරි එකතු වුණාට නම් කමක් නැහැ ළමයි. මේවා විෂ නැහැනේ. නමුත් ඇපලඩොක්සින් නිසා. හරි. දැන් පිළිකාකාරකයක් කියලා කියනවා ළමයි අපි දන්නේ නැහැ. දීර්ඝකාලීන පිළිකා හැදෙනවද කියලා. එහෙම මේ දැන් ලංකාවේ ළමයි මේකට පිළිකා වැඩි ඈ. දැන් අර පිළිකා රෝග වලින් කියනවා මේ ඕම් ඔය පැය ගානකට සැරයක් පියුරු පිළිකා හැදෙනවලු 4 දෙනෙක්. හරි උන් ඇනලයිස් කරලා තියෙනවා. ඒක පැය 4 පැය දෙකකට කොයි සැරයක්. ලංකාව ඊට පස්සේ මේ ඒකෙන් දෙකක් මැරෙනවලු අනිත්. මම දන්නේ නැහැ පිළිකා රෝග වලින් කියන්නේ. ඒ නිසා දකින් කාට හැදෙනවා වගේ. ඒක පරිසංගන එක නෙවෙයි ඒවට කරන්න තියෙන මොනවක් කරන්නද විනක් දහමක් කරන්නේ. හරි ආගන්න. පරිසංගන වෙලා බේරෙන්න පුළුවන් පිළිකා වලින්. හරි ඊළඟට කියනවා. ආහා එහෙනම් මම කිව්වේ අර මේක පිළිකා කාර්යයක් විදිහට වැදගත් වෙනවා කියලා. දැන් අහුවොත් කියන්නේ ඕනේ. පිළිකා කාර්යයක් විදිහට තමයි හේතු වෙන්නේ. හරි ආහාර සම්බන්ධව පාරිභෝගිකයා ආරක්ෂා කරන දේශීය ආයතන 4ක්. ප්‍රධාන එක තමයි ළමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන. ශ්‍රී ලංකා එකම උතර දීලා නැහැ. ඉතින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනේ ප්‍රධාන එක. ඒ ඉතින් SLS ආයතන දෙනවා. ඊට පස්සේ පාරිභෝගික කටයුතු අධිකාරී. එයා බලනවනේ එළියේ තියෙන ආහාර හොඳද නරකද බලනවා. මිස් පාරිභෝගික පරිස්සම් කරන්න try කරනවා. සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශ. භාගයට ලියලා හරියන්නේ නැහැ. සමහර වෙන පාරිභෝගික කටයුතු අමාත්‍යාංශ එහෙම අමාත්‍යාංශ නැහැ ළමයි ඒක අධිකාරිය. ඒක එහෙම ලියන්නේ. පාරිභෝගික ඊට පස්සේ අනිත් එක තමයි මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව. මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පාරිභෝගික කටයුතු අධිකාරිය සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය. ඒතර ඔයාට මේ මොකද්ද වෙන මොන හරි ලියලා තියෙනවා නම් මට කියන්න. දේශීය ආයතන ඒතර තව සමහර දේශීය ආයතන තියෙනවා. එහෙම තියෙනවා නම් කියන්න. ලියලා තියෙනවා නම් කියන්න. මම හරිද වැරදිද කියලා කියන්න. මේ ඊළඟට මොකද්ද දැන් අහගන්න ඊළඟ ලකුණු 3 ගානේ ඔකට 12ක් තියෙනවා. ඕවා හැමනම් ළමයි ලියන්න ඕනේ. ආයෙ මොකවත් නැහැ. දැන් ආයෙ මතකෙන් මේ ඒ ගානට දැන් ඉන්න ඕනේ. හරි ඊට පස්සේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරන්නේ මොකද්ද ළමයි? SLS සහතිකය දෙන එක ළමයි. SLS සහතිකය දෙනවා වුණාට මෙයාට ළමයි තව බලය දීලා තියෙනවා HACCP සහතිකේ ISO සහතිකේ එහෙම දෙන්න. GAP සහතිකේමක් තියෙනවා. ඒකට දැන් වෙන ආයතන වලට ඒගොල්ලන් සබ්බ පරවලද නමුත් මේ බලය ඒගොල්ලන්ට තියෙනවා. දැන් HACCP ඇමරිකාවෙන් හොයාගත්තා කියලා ළමයි ඇමරිකාවෙන් හොයාගත්තා. ඒ කියන්නේ ඒක ඩෙවලොපර් ඇමරිකන්. එහෙමයි කියලා ඒක මේ ඇමරිකාවේ ගිහලා මට
කාට හරි මේ නිෂ්පාදකවල JP සාධකය ගන්න ඕන නම් ඔය ඇමරිකාවේ යන්නේ නැහැ නේ ඒක ගේන්නේ. ලංකාවේ ඊට අදාළ බලතල දීලා තියෙනවා. ඒකට මේවත් හදන්නේ එයාලම තමයි. ඒවා ක්‍රියාත්මක කරන්නේ. එතකොට එයාලගේ ඩියුටි හතර තමයි ළමයි ප්‍රමිති සකස් කරන්නේ. එක ඩියුටියක් තමයි ප්‍රමිති සකස් කරනවා. ඊළඟට මේ ප්‍රමිති නිකුත් කරනවා. එක ඩියුටියක් තමයි එක ඉල්ලන ආයතන වලට අදාළ කන්ඩිෂන් වලට අනුකූලව ප්‍රමිති නිකුත් කරනවා. හරිද? ඒ එයාගේ දෙවෙනි ඩියුටිය. මේක මතක තියාගන්න දන්නේ නැත්නම්. ඊළඟ එයාගේ ඩියුටිය තමයි මේ ප්‍රමිති ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මේවා ක්‍රියාත්මක කරනවාද කියලා බලනවා, ඊට අදාළ ටික ප්‍රොසෙස් ඇනලයිස් කරනවා. මේ දැන් කවුරුහරි SLS සාධකය ගත්තා නම් යෝගට් කම්පැනියක්වත් එයා මේක අඛණ්ඩව පවත්වා ගන්නවද කියලා බලනවා. අන්න ඒ ටික තමයි මේකට අදාළ වෙන්නේ. ඊට පස්සේ ප්‍රමිති ප්‍රචලිත කරනවා. ඒ කියන්නේ SLS සාධකයේ මාකට් කරනවා. ඒතර මේක ගන්න එක දැන් මේක ගත්තොත් හොඳයි නේ ළමයි. ඇයි ගත්තොත් හොඳයි. එතකොට ළමයි මේ භාණ්ඩවල මේ වැඩි වෙනවා. එතකොට ඒක නිෂ්පාදකයාට වාසිය අනිත් එක තමයි පාරිභෝගිකයට විශ්වාසයෙන් කන්න පුළුවන් මේ හොඳට හදලා තියෙනවා කියලා. එතන මේ ඩියුටි හතර තමයි මෙයාගේ ඩියුටි හතර. ඒ කියන්නේ ඔය මේ ප්‍රමිති ආයතනයෙන් කරන සියලුම කාර්යයන් වල සාරාංශ මෙච්චරයි. කොහෙට ඇහුවත් මෙච්චරයි. ප්‍රමිති සකස් කරා, ප්‍රමිති නිකුත් කරා, ප්‍රමිති ක්‍රියාත්මක කරා, ප්‍රමිති ප්‍රචලිත කරා. හරි. දැන් ඊළඟට අහනවා. එහෙනම් පැහැදිලි ලකුණු 3 ගානේ තියෙනවා 12. හරි. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මේ විසුරුම් ජල සම්පාදන පද්ධතියක කාර්යක්ෂමතාවයේ ඉහළ නංවන්න. විසුරුම් ජල සම්පාදන පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්නේ හැටි ක්‍රම 3. හරිද? විසුරුම් ජල සම්පාදන පද්ධතියක කාර්යක්ෂමතාවය ඉහළ නංවන්නේ හැටි ක්‍රම 3. ඒතර ළමයි කාර්යක්ෂමතාවය කියන එකේ තේරුම මොකද්ද ළමයි? දැන් විසුරුම් ජල සම්පාදන පද්ධතියක් කියන්නේ මෙහෙමනේ ළිඳ තියෙනවා. ඒකට වතුර පොම්පයක් හරි දාලා ෆීල්ඩ් එක තියෙනවා. ඒ ෆීල්ඩ් එකට ප්‍රධාන නලයෙන් ගිහිල්ලා ප්‍රධාන නලයකට ගිහිල්ලා පාර්ශ්වික නල ඔස්සේ ජලය ගිහිල්ලා ඕකට හයි කරලා තියෙන සිරස් නල ඔස්සේ අර උඩින් තියෙන විසුරුම් හිස කරකි කරකි ජලය දෙනවා. දැන් ඔතන ළමයි දැන් කාර්යක්ෂමතාවය කියන එකේ තේරුම මොකද්ද? කාර්යක්ෂමතාවය කියන එකේ තේරුම මෙතනින් එන ජලය ටික කොච්චර ප්‍රමාණයක් ගහට යනවද කියන කාරණා ෆීල්ඩ් එක. දැන් මෙතනින් එන්නේ ජලය ලීටර් 100යි නම් මෙතනිනුත් ෆීල්ඩ් එකට ජලය ලීටර් 100ක්ම යනවා නම් එතකොට කාර්යක්ෂමතාවය 100යි. මෙතනින් එන 100ෙන් මෙතෙන්ට යන්නේ 80යි නම් කාර්යක්ෂමතාවය කියන්නේ මැදදී කොහේ හරි මොනවා හරි වෙලා එක්ක මැදින් අර කැරකෙනකොට වාෂ්ප වෙලා එක්ක ඕම් ඔය මොනවා හරි වෙලා. ඕම එනකොට 180යි. හරි එතකොට අඩු වෙලා. ඔය කාර්යක්ෂමතාවය වැඩි කරන ක්‍රම ටික අහන්නේ උතන. ආහාර සුරක්ෂිතතා අධිකාරිය හරිය. ඊට පස්සේ මේ මොකද්ද විසුරුම් හිස් පිරිසිදු කරනවා. ඒතර විසුරුම් හිස පිරිසිදු කරන එක වැදගත් ළමයි. ගහට කාර්යක්ෂමව ජලය ලැබෙන. ඒක හරි. ඊට පස්සේ මේ අර අපද්‍රව්‍ය මොනවා හරි තියෙනවා නම් අයින් කරන්න ඒක පෙරණ සීරු මාරු කරන පිරිසිදු කරන්න ඕනේ. මේ එතකොට පෙරණ සීරු පිරිසිදු කරන එක වැදගත් වෙනවා මොකක් සඳහාද? කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඊළඟට ජල පොම්පේ නිරන්තරයෙන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද මේකේ රේ එකක් තියෙනවද කියලා. හරි ඊට පස්සේ තව මේකේ කාන්දු වීම තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒත් කාර්යක්ෂමතාව අඩු වෙනවා කාන්දු වීම තිබ්බොත් එහෙම. තව විශේෂ දෙයක් තමයි ළමයි අපි කළ යුතු. හරිද මේකේ අර ස්ට්‍රක්චර් මේක අහගන්න හොඳ නැහැ. මේකේ අර මේ තෙමෙන ඒරියා එක හරියට හදන එක. ඔයා දන්නවනේ අර අපි අඳින්නේ තියරි වල. කොහොමද දැන් මෙන්න මෙහෙම තෙමි දැන් එක විසුරුම් හිසකින් ළමයි මේ ටික තෙමි. එක විසුරුම් හිසකින් මෙහෙම තෙමි. ඊළඟ එකෙන් මේ විදියට දෙනවා. මෙන්න මේ තෙමෙන ඒරියා එක සකස් කරන එක. තෙමෙන ඒරියා එක සකස් කරන එක ළමයි. මේ මොකද්ද? තෙමෙන ඒරියා එක සකස් කරන එක. ඒ කියන්නේ මේ නිවැරදිව විසුරුම් හිස් පෙළ ගැස්සීම. ඒක එහෙනම් කාර්යක්ෂමතාවය වැඩි වෙන්න හේතුව. අනිත් එක තමයි මේ සුළං බාධක ඉදි කරනවා. ඒ සුළඟ මතින් ළමයි ජලය අරයි යනවනේ ඈතට. විසුරුම් ජල සම්පාදනය සුළං බාධක හදන එක උත්තරේ. හරි ඔය වගේ ලකුණු 3 ගාන 9ක් තියෙනකොට දැන් මම ගොඩක් කිව්වා. 5ක් 6ක් විතර. එතකොට ඔයාට ඊට අමතරව මොන හරි උත්තරයක් තියෙනවා නම් කියන්න. දැන් මම 6ක් විතර කිව්වා. ඔයිට අමතරව කාර්යක්ෂමතාව වැඩි කරන මොන හරි උත්තරයක් තියෙනවා නම් කියන්න. තව තියෙන්න පුළුවන් ඈ. හරි ඊට පස්සේ මේ අවශ්‍ය පීඩනය සපයන එකත් හරි මේක පොම්පේ කාර්යයක් ඒක හරි අවශ්‍ය පීඩනය දුන්නේ නැත්නම් මෙතනින් අවශ්‍ය විදිහට වතුර යන්නේ නැහැ ඒක හරියට ඊළඟට කියනවා මේ විසුරුම් ජල සම්පාදන පද්ධතිය පහත කොටස් වල කාර්යය ලියන්න එතකොට පාර්ශ්වික නල පද්ධති
ඊයේ කාර්යය තමයි සිරස් නල දක්වා ජලය රැගෙන යාම. ඒකනේ කාර්යය. පාර්ශ්වික නල පද්ධතියේ කාර්යය තමයි සිරස් නල දක්වා ජලය රැගෙන යාම. එයාට වෙන ඩියුටියක් නෑ. සිරස් නල දක්වා ජලය රැගෙන යන එක තමයි යාගේ ඩියුටිය. ඔව් දැන් මං කිව්වේ ඉස්සෙල්ලා මොකද්ද විසුරුම් හිස් පිරිසිදු කරා, පෙරහන් පිරිසිදු කරා, ජල පොම්පය නිතර පරික්ෂා කරලා නඩත්තු කරනවා. ඊට පස්සේ මොකද්ද නල පද්ධති වල නල පද්ධති පිරිසිදු කරා අපද්‍රව්‍ය එහෙම තියෙනවනේ. ඊට පස්සේ මං කිව්වා කාන්දු වීම තියෙනවා නම් අවම කරන්න ඕනේ. කාන්දු වීම තියෙනවා නම් අවම කරන්න ඕනේ. ඒක ඊට පස්සේ සුලම් බාධක ඉදි කරන්න ඕනේ. සුලඟට වතුර යන එක නවත්තන්න. සුලම් බාධක ස්ථාපනය කළ යුතුයි. ඊට පස්සේ මෙන්න මේක මොකද්ද? නිවැරදි ආකාරයෙන් මේ හෙළ ගස්සන්න ඕනේ. නැත්නම් තෙමීමේ රටාව නිවැරදිව සකස් කරන්න ඕනේ. ඒ ටික තමයි උත්තර කිව්වේ උඩ. දැන් තෙමීමේ රටාව සකස් කරන්න ඕනේ. හරි ඒ ටික තමයි නම් උත්තර කිව්වේ. ඊළඟට කියනවා විසරුම් ජල සම්පාදන පද්ධතික පහට කොටස් වල කාර්ය ලියා දක්වන්න කියලා. විසරුම් ජල සම්පාදන පාර්ශ්වික නල පද්ධති කාර්යය තමයි දැන් ඕක මෙහෙමනේ වෙන්නේ. දැන් කෝඩ් එක බලා ගන්න ප්‍රසන්ටේෂන් එක අයින් කරලා. දැන් එතකොට උතෙන්දි වෙන්නේ මේ හරි ගුණාත්මක ජලයේ සැප. ඒක හරි ඒක. පිරිසිදු ජලය කියනට වඩා ලියන්න පුරුදු වෙන්න ගුණාත්මක ජලයේ සැප. ගුණාත්මක ජලයේ සැප වලම පෙරණ අරයිමේ මොනවත් ප්‍රශ්නයක් නැහැ. ඒක ගුණාත්මක ජල ප්‍රභේදයක් තෝරගන්න එක වැදගත්. හරි. එතකොට උඩ ඒකට. එතකොට විසුරුම් ජල සම්පාදන පද්ධතිය දැන් තමයි මේ මෙතන ප්‍රධාන නලයක් තියෙනවා කියලා හිතන්නකො. ඕකෙන් ළමයි මේ උප ප්‍රධාන නලයක් තියෙනවා. ඊට පස්සේ මේ ගස් වලට පාර්ශ්වික නල වලින් වතුර යනවා. එතකොට මේ උප ප්‍රධාන නලයේ කාර්යය තමයි ළමයි පාර්ශ්වික නල දක්වා ජලය රැගෙන යනවා. ඒක තමයි නම් ඩියුටි. ඒකට ලකුණු තුනයි ඒක. සිරස් නල වල කාර්යය. සිරස් නල වල කාර්යය තමයි. දැන් සිරස් නල කියන්නේ මේ උඩට හයි කරලා තියෙන එකනේ. එතකොට ඒකේ උඩට තමයි අර විසුරුම් හිස රඳවලා තියෙන්නේ. එතකොට සිරස් නල වල කාර්යය තමයි විසුරුම් හිස රඳවා ගැනීම සහ විසුරුම් හිස දක්වා ජලය රැගෙන යාම. ඒක විසුරුම් හිස දක්වා ජලය රැගෙන යාම කියලා කිව්වත් ඇති. මොකද විසුරුම් හිසට උඩ හයි කරලා කියලා තේරෙනවා ඒක. ඒතර විසුරුම් හිස සවි කිරීම සහ විසුරුම් හිස දක්වා ජලය රැගෙන යන්නේ. වල්පල් පාලනය ඒක බෑ. ඒක ටිකක් වක්‍ර උත්තරයක්. ඍජු උත්තරයක් නෙවෙයි. හරි. ඒක ඉතින් වල්පල් පාලන නිසා ඒකට වල් වලට වතුර ලැබෙන්නේ නැහැ කියන එක වෙනම කාරණයක්. ඒක අයිති නෑ. හරි. ඒකට සිරස් නල. සිරස් නලේ එතකොට මොකද්ද වෙන්නේ? සිරස් නල වල මේ සිරස් නල දක්වා එතකොට විසුරුම් හිස්සල කාර්යය තමයි මොකද්ද? විසුරුම් හිස්සල කාර්යය තමයි මේ නියමිත ප්‍රදේශයේ ඒකාකාරව තෙමීමට ලක් වෙනවා. නියමිත ප්‍රදේශ නැත්නම් පීඩනයක් යටතේ කරකවෙමින් බිඳු ලෙස කියන්නේ මේ විසුරුමක් ලෙස ඒකාකාර තෙමීමකට ලක් කිරීම තමයි විසුරුම් හිසේ කාර්යය. ඒතර ඒ අදහසෙන්ද ඔයාලා ඉවර තියෙනවා නම් හරි. හරි පීඩනයක් මගින් කරකැවිලා ඒ ඒරියා එකේ ඒකාකාර තෙමීමකට ලක් කරන එක තමයි විසුරුම් හිසේ කාර්යය. හරි ඊට පස්සේ මේ අහන්න මොකද්ද අහන්න ළමයි මේ මම අර සුපුරුදු පරිදි නැවතවතාවක් නිකන් කියන පොඩි විනාඩියක් අරගෙන මොකද්ද කියන්නේ මේ අන්තිම කාලේ ඔයාලා ප්‍රවේශම් වෙලා විභාග වැඩ කරන්න ඕනේ. ප්‍රවේශම් වෙන්නේ මේ ලෙඩ වලින් අනතුරු වලින් එහෙම නෙවෙයි. ඔයාට නිකන් අර මේ නිහතමානී ගති වලින් ඒ වගේ ප්‍රවේශම් වෙන්නේ නැහැ. නිකන් ගැටෙන්නේ වගේ අර වගේ මේ වගේ සමහර ළමයි කවදාවත් වැඩ නොකර ඉඳලා මේ අන්තිම කාලේ වැඩේට බහැලා තියෙනවා. හොඳයි ඉතින් මම සතුටු වෙනවා ඒක. ඒ ඉතින් තමයි දැන් මුලින් ඉතින් වැඩ නොකර ඉඳලා දැන් වැඩ කරන එක ඒතකොට වැඩේ සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. සමහර උන් ඉන්න මුලත් නැහැ මැදත් නැහැ අගත්. හරිද? දැන් මේ වෙලාවේ සමහර අය ගේම් එකට බහැපුවා ඉන්නේ. හරි මට තේරෙනවා සමහර ලාට කියන ඒවා වගේ නෙමෙයි. ඒතර මේ වෙලාවේ නිකන් අර පුල් බහැලා සමහර ලා. ඒතකොට ඒක නවත්තන්න එපා විභාග එනකම්. එහෙම අය. ඒ දැන් මුලත් නැති මැදත් නැති අගත් නැති උන් දැන් පිස්සු කෙලින් නැතුව ඒතකොට වැඩේ පටන් ගන්න ඕනේ. මේ දවස් ටිකේ හරි මොනවා හරි කරන්න. ඉස්සරහට මේ අය බලමු. මොකද්ද අහන්න. කොයි වෙලාවෙ හරි විභාගේ තියයිනේ ළමයි. තියෙන වෙලාවට ලියන්න එපා ඔයාලා. හරි ඒ නිසා අහගන්න. ඊට පස්සේ නවීනකృత අභ්‍යන්තර වායු පරිසර තත්ත්වයටදී ඇසිරීම සිදු කරන විට ඔක්සිජන් වායු අඩු කිරීමට හේතු දෙකක්.
නවීනීකృත අභ්‍යන්තර වායු පරිසරයට ඇසීමට උදාහරණ මොනවද ඉස්සෙල්ලා? සොසේජස් නෙවෙයි. ඒ රිත් එක ඇසුරුම් කරන්නේ. සොසේජස් නෙවෙයි ඒ රිත් එක ඇසුරුම් කරන්නේ. ඒතකොට ඒකට එන්නේ මොනවද? කිරිපිටියයි. ඒ කිරිපිටි වල ළමයි ඇතුලේ වායු අනුපාතය වෙනස් කරලා තියෙන්නේ කිරිපිටි වල ආයු කාලය වැඩි වෙනවා. කියන ඔක්සිජන් අඩු කරලා තියෙන්නේ ඇත්තට. ඒ ඔක්සිජන් වායු අඩු කරන්න හේතු දෙක තමයි එකක් සුදු ජීවී ක්‍රියාකාරීත්වය අඩු කරන එක. අනිත් එක තමයි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ලක්වන්නේ. ඔය දෙකනේ අඩු කරන්නේ. ඔය දෙකෙන් තමයි ආහාරය නරක වෙන්නේ ඔක්සිජන් තිබ්බොත්. මේ දේ මුඩු වෙන එකට හේතු වෙනවා ඒක. මේ දේ මුඩු වෙන එක. ඒකත් ඉතින් ඔක්සිජන් හැම වෙන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. හරි මේ දේ මුඩු වීම වෙන එකත් හරි. ඊට පස්සේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වෙන එකයි සුදු ජීවී ක්‍රියාකාරීත්වය වෙන එකයි තමයි උත්තරය. හරි. වෙළඳ පොළ සමීක්ෂණයක් සඳහා ප්‍රශ්නාවලියක් භාවිතයේදී අනුගමනය කළ ක්‍රියාවලිය පියවර 4ෙන් දක්වන්න කියලා තියෙනවා. දැන් මේවා නම් බැරි වෙන්න බෑ ඉතින් ඈ. ඔය අපි දන්නවා වෙළඳ පොළ මොකක්ද අපි අලුතෙන් බිස්කට් එකක් හැදුවොත් අපේ බිස්කට් එක කන්න කස්ටමර්ස්ලා ඉන්නවද කියලා බලාගන්න අපිට පුළුවන් ප්‍රශ්නාවලියක් හදලා පාරිභෝගිකයට ඉදිරිපත් කරන්න ගිහලා ඉස්සෙල්ලා ඒක මාකට් එකට දාන්න කලින්. ඒතකොට මේ ප්‍රශ්නාවලිය හදනකොට හරි ප්‍රශ්නාවලිය හදන එකේ පියවර 4 ඔය තියෙනවා. ඉස්සෙල්ලාම විද්‍යානුකූලව ප්‍රශ්නාවලිය හැදුවා. ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරලා අදාළ ප්‍රායෝගික ටාගට් ගෲප් එකට. ඒතකොට ඒ දත්ත ටික ගණන ටැබුලේෂන් කරා. ඒ කියන්නේ දත්ත විශ්ලේෂණය කරා. ඊට පස්සේ අන්තිමට ෆයිනලයිස් කරලා වාර්තාව සකස් කරා. හරි. දැන් ඔයා කැම්පස් එකට ගිහිල්ලා උපාධියක් කරනකොට ඔයගේ රිසර්ච් එක කරලා ඉවරලා ඔයගේ එකක් උත් හදන්න. හරි ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරලා ඔයගේ වැඩ තියෙනවා ගියාට පස්සේ. හරි ඊළඟට බලමු එන ওই කාරණා 4 ඔයා දැනගන්න ඕන. හරි මේ ඊළඟ කාරණේ හරි ලකුණු 3 ගන්නකොට 12ක් තියෙනවා. මම නම් හිතන්නේ ඔයා වැරදෙන්න නම් බෑ ඉතින් ඈ ඔයා වරදින්න බෑ කරපු අය. නකරපු අය ඉතින් කොහොමවත් වැරදින්නේ. හරි දැන් අහගන්න. ඊළඟට කියන ආහාරයකට සිදුවිය හැකි පහත අනතුරු ජෛවීය රසායනික හා භෞතික ලෙස වර්ධ කර දක්වන්න කියලා. දැන් එතකොට ඔයා දන්නවා අනතුරු හසාර භෞතික අනතුරු තියෙනවා රසායනික අනතුරු තියෙනවා ජෛවීය අනතුරු තියෙනවා. මේක ලේසි ප්‍රශ්නයක්. හරි ලේසි ඈ. ඒතර භෞතික රසායනික ජෛවික කියලා ලියලා තමයි වර්ග කරන්නේ. මේ වචන තුනක් ලියලා තියෙනවා නැත්නම් බෑ. ඖෂධ එන්නේ ළමයි රසායනික. ඖෂධ උදා පරපෝෂිත වෙන්නේ ජෛවීය කොට. හිස්ටමින් එන්නේ ඒක ළමයි එන්නේ රසායනික වලට ඕකේ උතරනවා. නමුත් ළමයි හිස්ටමින් ඉතින් මාළුත් එක දැන් හිස්ටමින් කියන්නේ ළමයි මාළුන්ගෙන් ශ්‍රාවණය එකක් නේ. ඒතර ඒක ජෛවීයකට දානවා. නමුත් මෙතන හිස්ටමින් කියන එක රසායනික ද්‍රව්‍යයක් විතරයි අපිට ගන්න වෙන්නේ. ඒකෙලිම හිස්ටමින් කියලා තියෙන්නේ. හැබැයි හිස්ටමින් එන්නේ මාළුන්ගෙන් තමයි. ලෝහ කැබලි ළමයි භෞතික. ලෝහ කැබලි භෞතික. ආහාරණ ආකලන කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. ඒතර ආහාරණ ආකලන දාන්නේ රසායනික ද්‍රව්‍ය. ව්‍යාධි ජනකෝ කියන්නේ මොකුන්ද? මේ ලෙඩ රෝග හදන කට්ටියට ඒගොල්ලන් අයිති වෙන ජෛවීය. ඒතර වැලි සහ බොත්තම් අයිති වෙනවා මොකටද? භෞතිකය. වැලි සහ බොත්. ඒක භෞතිකය. භෞතික රසායනික ජෛවීය වෙන් කරගන්න ළමයි ඔය ආහාර ගැන දැනගෙන ඉන්න ඕනේ නැහැ ඇත්ත. ආහාර ගැන දැනගෙන ඉන්න ඕනේ නැහැ ඒක තෝරගන්න. දෙක සරල වීම කියන්නේ නෑ මේකට මේ හතර අර කිසිම උත්තරයක් තියෙන්න බෑ. හරිද? මේ ඔයාලා මේක පටල ගන්න එපා. ප්‍රශ්නාවලිය සකස් කිරීමේදී සැලකිය යුතු කරුණු කියලා જાටියක් අපි කියන්නේ. ඒ සැලකිය යුතු කරුණු නෙවෙයි මෙතන අහන්නේ. මෙතන අහන්නේ ප්‍රශ්නාවලිය හදන පියවර ටික මොනවද කියන්නේ. පියවර වෙනයි සැලකිය යුතු කාරණා වෙනයි. හරිද? පේපර් ඒ කියන්නේ මේ දැන් ඔයාලා විභාගයට ඕවා පැටලෙන්නේ නැති ඔයාලට විභාගෙට. හරිද? පාඩම් කරනකොට බලන එක හරියට බලන්න ඕනේ. මොකද්ද? ප්‍රශ්නාවලිය හදන පියවර ටික වෙනයි. හරිද? ඒ ආශ්‍රිතව තව කාරණයක් තියෙනවා හයිලයිට් කරලා අපි උගන්වමු. මොකද්ද? මේ ප්‍රශ්නාවලිය හදනකොට සැලකිලිමත් යුතු කරුණු. ඒක වෙනයි. හරි මේ හදන පියවර ටික. හරි. මේ එහෙනම් නේද දෙවෙනි ප්‍රශ්නේත් ඉවරයි. ඒතකොට මේකේ ලකුණු මේ එකකට ලකුණු 3 ගානේ තියෙන්නේ. වෙන් කරලා තියෙනවනේ. එක්කට ලකුණු 3 ගානේ තියෙනවා. හරි දැන් බලමු එහෙනම්. මේ ඊළඟට
ආගන්න අන්න දැන් ඊළඟ තුන්වෙනි ප්‍රශ්න කියන පලිබෝධකයන් පාලනය කළ හැකි කිරීමට භාවිතා කළ සාම්ප්‍රදායික ක්‍රම හතරක් මොන ප්‍රශ්න තේරුම් ගන්න අමාරු මේකේ තේරුම් ගන්න මේක තේරුම් ගැනීමට කිසිම අපහසුයක් තියෙන්න දෙයක් නැහැ මොකද මේක ඩිරෙක්ට් උගන්වන කාරණා ඒ කියන්නේ මේක මෙහෙමයි දැන් ඔයාගෙන් අහන බත් කන පියවර ටික ඒකට කියන්න ඕනේ ගිහිල්ලා බෙදා ගන්න හැලියෙන් හරි මුට්ටියෙන් හරි ඇවිල්ලා කඩේට කනවා ඕවනේ පියවර ටික ඊට පස්සේ දැන් අහනවා ඊට පස්සේ මේ මොකද්ද මේ ඉස්සර මොකද්ද මේ මොනවාරි කුඹුරු කොටන පියවර ටික ඒතර උදැල්ල ගන්නවා යනවා ගිහින් කොටන විදිය කියන්නේ ඒ වගේ මේ ප්‍රශ්නාවලිය හදනකොට දැන් ප්‍රශ්නාවලිය කියලා කියන්නේ මොකක්ද මාතෘකාව දැම්මා හරිද නම ගම ඒ විස්තර ටික දැම්මා ඊට පස්සේ එක එක ප්‍රශ්න වෙන වෙනම හැදුවා ඕක හදනකොට පියවර ටිකක් තියෙනවා ඔක කරන ඇයි ළමයි ඉස්සෙල්ලා ප්‍රශ්නාවලිය හදන්න ඕනේ මේ ප්‍රශ්නාවලිය හැදුවා එහෙනම් හදපු ප්‍රශ්නාවලිය 50කට ඉදිරිපත් කරා නම් ඒ 50න් මේ පියවර ටිකනේ යහන්නේ ක්‍රියාවලිය ඒ 50 දත්ත ටික ගෙනල්ලා දැන් ඊළඟට කරන්න ඕනේ ඉදිරිපත් කරන්න ඕනේ 50කට ෆීල්ඩ් එකේ ගිහලා එකකට කියන්න ඕනේ මේක පුරවලා දීපලා ඊට පස්සේ කියන්න ඕනේ ටැබුලේෂන් ෂීට් එක හදලා මේ ඇවිල්ලා කම්පියුටරේ ටැබුලේෂන් ෂීට් එක මේ දත්ත ටික එක එක්සෙල් ෂීට් එකකට ගන්න ඕනේ ඊට පස්සේ අන්තිමට මොකද කරන්නේ රිපෝට් එක ලියනවා මේ බිස්කට් එක මේ විදිහට හදන්න ඕනේ ඔය මිනිස්සු කැමති මේ විදිහට ඒක තමයි පියවර ටික ප්‍රශ්නාවලිය හදන්නේ ඒ අන්තිමට රිපෝට් එක දිහා බලලා තමයි මේක ඇනලයිස් කරන්නේ මේක අපිට තියෙන ආහාර පාඩමෙන් ඒ වගේම තමයි අර අන්තිමට කතා කරපු ඉකෝන් පාඩම ඒ ඉකෝන් පාඩමෙත් අපි කියන්නේ ප්‍රශ්නාවලිය මගේ ව්‍යවසායක හඳුන ගන්න පුළුවන් කියලා ඒතර මේක තමයි ප්‍රශ්නාවලියක් හදන කොහේ ප්‍රශ්නාවලියක් හදලා පියවර හදන ඕකට වෙන කිසිම අදාළ කාරණයක් නැහැ ඕක ඔච්චරයි අර මේකට ළඟින්වත් යන වෙන කාරණයක් නැහැ ප්‍රශ්නාවලියක් හදන එකේ පියවර ටික මෙච්චරම තමයි මේකට ළඟින්වත් යන කාරණයක් වෙන කොහෙන්ද හරි ළඟින්වත් යන එකක් නැහැ හරි ඒ නිසා මේක පටල ගන්න දෙයක් නැහැ මේක කෙලින් මතක තියාගන්න පියවර හතර ඕක දැන් ඔයාලා පාඩම් කරනකොට ළමයි ඔයගේ වට වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ නෝට් එකේ ඇයි සමහර චූටි කාරණා හතරක් එහෙම හිතනවා පාඩම් කරා මනසෙන්ම කියනවා ඔයාලට මම පුණා කියලා තියෙනවා මගේ නෝට් එක අතාරින්න එක වචනයක්වත් නැහැ අතාරින්න ඕන ටික මම්ම අතහැරලා තියෙනවා හරි මම්ම අතහැරලා තියෙන්නේ අතාරින්න ඕන ටික ළමයාට තියෙන නිදේහල්ල පාඩම් කරා හරි නිවිහැල්ල පාඩම් කරන ඒ නිසා අදාළම කාරණා ටික තමයි දීලා තියෙන්නේ මග හැරලා යන්න එකක්වත් නැහැ හරි ඊට පස්සේ බලමු වෙන තමයි කල්ලුරු දෙන්න නම් අහන්න මම කියන්නම් ඊට පස්සේ මේ පලිබෝධකයන් පාලනය කරන්න පාලනය කරන්න භාවිත කළ සාම්ප්‍රදායික ක්‍රම හතරක් ඒවනම් ළමයි ඉතින් මොනවද ආලෝක උගුල් එක ආලෝක උගුල් අයිතිතර පානක් පත්තු කරලා දෙන එකට ඇවිල්ලා මැරෙනවා තාම මොනවද අර ඇලෙන කුළු භාවිත කරනවා මොනවා හරි ඇලෙන જાතියක් දාලා කුල්ල වනවන යන කුඹුර හැමතැන එතකොට ඒක ඇලෙනවා පලිබෝධ තාම මොනවද අර දුම් වල නූල් අල්ලන දුම් වල නූලක් භාවිත කරලා දෙපැත්තෙන් අර නියර දෙපැත්තෙන් දෙන ඇදගෙන යනවා හරි ඊට පස්සේ මේ මොකද්ද තව පෙරමෝන උගුල් ලියන්න එපා. ඒක ගොඩාක් සාම්ප්‍රදායික එකක් නෙවෙයි. අර මීතාලි යෝජනාවල් පාවිච්චි කරලා ඒ කරන එක ලියන්න එපා. හරි. ගොඩාක් සාම්ප්‍රදායික එකක් නෙවෙයි. ඒකට ලණු වැදීමක් තමයි. ඒ ලණු ඔය කුඹුරු වල ඇදගෙන යනකොට ළමයි අර ඒ ගොයන් ගසලා තියෙන බිත්තර ටික වතුරට හැලා මැරෙනවා. පලිබෝධ කියන්නේ. බිත්තර. ලණු වැදීම හරි. ඊට අමතරව මේ අලු දැමීම හරි අලු සාත්තු හරි ඒවා හරි ඉතින් ඔය සාම්ප්‍රදායිකව තාම මොනවද තියෙනවා නම් කියන්නේ මොකද ඒකේ උත්තරේ සීමාවක් නැතුව ලියන්න පුළුවන් ළමයි ඉතින් අතීතය ගැන දන්න කෙනෙක් සම මොනවද තියෙනවා නම් කියන්නේ හරි අසවස්සනු හානියේදී මේවා මොනවද දේවල් තියෙන්නේ අක්කා ලකුණු 3 ගන්න තියෙනවා ලකුණු 3 ගන්න ඊට කියන පසුවස්සනු හානියේදී අස්වනු වල දැකිය හැකි රසායනික හානි 3ක් රසායනික කිව්වහම මේක භෞතික හානියක් වෙන්න බෑ. මොකද්ද රසායනික හානි? එක්කෝ එයාට කියන්න පුළුවන් මෙහෙම. එකක් තමයි pH අගය වෙනස්. එහෙමනේ කියන්න ඕනේ. ඊට පස්සේ මුඩු වීම. ඒක ළමයි රසායනික හානියන්නේ මේ දේ නිසා වෙන එක. ඊට තව කිව්ව හැකි මේ අර
එන්සයිමීය ප්‍රතික්‍රියා සිදුවීම. අයි ළමයි ඇපල් කපුවහම දුඹුරු පාට වෙන එක ආහාර නරක වීමක්. ඒක එතකොට අයිති වෙන්නේ ප්‍රතික්‍රියාවක් රසායනික හානියක්. දැන් ප්‍රශ්නයක් අහනවා සාම්ප්‍රදායික ක්‍රම වලට කෙම් ක්‍රම කියලා ලියලා තියෙන එක හරිද කියලා. දැන් කෙම් ක්‍රම කියලා කියන ළමයි ඩිලීට් මෙතඩ් එකක් නැතුව ඔය දැන් කෙම් ක්‍රම තියෙනවා ඉස්සර සමහර ගොවීන් ඉන්නවා ඔය මොකුන්ද පරිබෝධ જાතියක් වළක්වන්න උදේ පාන්දර කුඹුත් ගාතු වලට ඇඳුම් නැතුව යනවා ගෙදරින්. ඒක ඒගොල්ලන්ගේ එක විශ්වාසය කෙම් ක්‍රම කියලා කියන්නේ. ඒතර ඒ වගේ යම් යම් දේවල් වෙලා ඊට පස්සේ ඔය පිටිපස්සේ හැරිලා එක එක ඒවා දාන ඒවා එක එක ටෙක්නික් වලට කරන්නේ. හරිද? එතකොට මේ ඒතර කෙම් ක්‍රම කියනවා නම් ඔයා ඒක මොකද්ද කියලා ලියලා තියෙනවා. ඒක නිසා ඒක කෙම් ක්‍රම. මේ සාම්ප්‍රදායික කෙම් ක්‍රමය එතකොට මොකද්ද කියලා ලියලා තියෙනවා. ඒක නිකන් ලියලා හරියන්නේ නැහැ. කෙම් ක්‍රමත් වර්ග ගොඩාක් තියෙනවානේ. එහෙම ලියලා තියෙනවා. එහෙම ලියනවා නම් ඈ. හරි රසායනික හානි වලට එතකොට තව දැන් අහලා තියෙනවා මේ ඔක්සිකරණය එතිලීන් ඔක්සිකරණය වැරදි. ඔක්සිකරණය වලින් එතිලීන් නිපදවීමෙන් කහ පෑවීම. ඒක කායික විද්‍යාත්මක ක්‍රියාවලියක්. කහ පෑවෙන එක භෞතික එකක්. ඒතර ඒක වැරදි. ඔක්සිකරණය කියන එක මේ ඔක්සිකරණය එතකොට ඔක්සිකරණ ප්‍රතික්‍රියා නිසා තමයි මුඩු වෙන්නේ. කමන්නේ ඒකත් හරි. ඊට පස්සේ ඒක හදිලා තියෙනවනේ රසායනික ඊට පස්සේ බ්‍රික්ස් වගේ වෙනස් වීම. බ්‍රික්ස් වගේ වෙනස් වීම. pH වගේ සමානයි තමයි ආම්ලිකතාවය වෙනස් වීම. ඒකත් හරි. pH වගේ සම්බන්ධ එකක් තමයි කමන්නේ ඒක හරි. හරි ඒ ටික හරි. එතකොට ඔය මොනවා හරි ලියලා තියෙන්න ඕන. කිරිවල මේද ප්‍රතිශතයේ සෙවීමේ ග්‍රහව ක්‍රමයේදී භාවිතා කරන රසායනික ද්‍රව්‍ය. දැන් මතකද ඔබ ග්‍රහව ක්‍රමය කියලා කියන්නේ ළමයි අර බියුට්‍රොමීටරේට කිරි දාලා ඔකට රසායනික ද්‍රව්‍ය දෙකක් විතරමයි ගන්නෙ. ගොඩක් ගන්න නැහැ. දෙකයි ගන්නෙ. අර ඊට පස්සේ අර කේන්ද්‍රාපසරණය කරාට පස්සේ මේ දේ ටික වෙන් වෙනවා. ගන්න රසායනික ද්‍රව්‍ය දෙක තමයි සල්ෆියුරික් අම්ලයයි ඇල්කොහොල්. වෙන මොකක් ගන්න නැහැ නේ. සල්ෆියුරික් අම්ලයයි ඇල්කොහොල් විතරයි ගන්න. සල්ෆියුරික් අම්ලය සහ ඇල්කොහොල් වෙන මොකක් ගන්න නැහැ. ළමයි වර්ණය වෙනස් වීම කියන එක භෞතික සාධකයක් නේ. ඒ වර්ණය කියන එක. ඒතකොට ඒක හරියන්නේ නැහැ. වර්ණය වැරදි ඒක භෞතික. ඊට පස්සේ දැන් බලමු ඊළඟ. ඒතර ඇල්කොහොලුයි මත් මේ සල්ෆියුරික් අම්ලයයි තමයි ගන්න. ලකුණු 3 ගානේ 6. සාමාන්‍ය කිරිවල විශිෂ්ට ගුරුත්ව පරාසවදී 1.0228 1.0232 හරි පළවෙනි එකට තියෙන්නේ එනේ විදිහට තියෙන්නේ. දැන් ඔය බලන්න දැන් ආනවා ස්වභාවික පරිබෝධනාශක කියලා. එහෙම බෑ එහෙනම් ලියන්න ඕනි මොනවද කියන්නේ. ස්වභාවික ඒතකොට ඒක වක්‍ර උත්තරයනේ මම කියලා තියෙනවා. ව්‍යුහගත ප්‍රශ්නයකට උත්තර ලියනවා නම් ඩිරෙක්ට් කනට ගහනවා වගේ උත්තරේ තියෙනවා. ස්වභාවික පරිබෝධනාශක අපි දන්නේ නැහැ මොනවද කියන්නේ. ඒතකොට කෙලින් කියලා තියෙනවනේ කොහොම හරි මොනවා හරි ගන්න දේ ලියලා තියෙනවනේ මෙන්න මෙහෙම යොදනවා. එතකොට තමයි ඒක හරියන්නේ. නැත්නම් වක්‍ර උත්තර ව්‍යුහගත වලට දෙන්නොත් වැරදි දානවා. ඒතකොට සාමාන්‍ය කිරිවල විශිෂ්ට ගුරුත්ව පරාසය 1.02 1.328. ඒතර ජලය දාන නම් ඊට වඩා අඩු වෙනවා. යොදේ ගත්තම ඊට වැඩි වෙන එක දාන්න නැහැ. එතෙන්ට සාමාන්‍ය කිරිවල ප්‍රමාණය අහන්න. හරි ඊට පස්සේ මේ යන් ඊළඟට සාමාන්‍ය කුකුළු බිත්තරයක මේ බර ළමයි ග්‍රෑම් 56යි. ඒවා ලේසි ප්‍රශ්න. ග්‍රෑම් 56යි. හැඩ දර්ශකයේ ළමයි 174යි. ඒවට ඉතින් වෙන උත්තර දෙන්න බෑ. ඒක විතරයි තියෙන්නේ. 150 ග්‍රෑම් 56යි. මේ 100 මෙහෙම්ම දිනනවා ලකුණු 3 ගාන 60ක් කියලා වෙන මොනවද තිබ්බත් කරටියේ. හරි. ඊට පස්සේ ඔය භූගත ජලයේ ඔතන අහන්නේ ළමයි භූගත මේ ජල දරවල වර්ගීකරණයක් එහෙම නෙවෙයි ඈ. දැන් භූගත ජලය අඩංගු වන ජල දර වර්ගීකරණය කරනවා ළමයි මේ
ජලදරේ කියලා කියන ළමයි අර ජලයේ පිරලා තියෙන කුහරයටනේ. හරි ඒ කියන්නේ ජලයේ පිරලා තියෙන අපාරගාමී ප්‍රාංශු ස්තරයට තමයි ළමයි ජලයේ ගුණාත් මේක කියන්නේ. හරිද? මේක කියන්නේ. එතකොට මේ හරිද? ඒකටනේ කියන්නේ. එතකොට ඊට පස්සේ මෙතන ජල දර වර්ගීකරණයක් නෙවෙයි යන්නේ. ජල දරන විවෘත සංවෘත තව විදිහට වර්ග කරනවා ආටසියානු වෙන උලංගි. ඒ වෙන වර්ගයේ ඒ ජල දර. මෙතන අහන්නේ භූගත ජලයේ පිරිසුදු බව අණු වර්ග මොනවද කියන්නේ. හරිද? පිරිසුදු බව. මේක ළමයි සිලබස් එකේ highlight කරලා නැහැ. නමුත් දෙන්නේ හේතුවක් ඇතුව. ඒතර මොනවද එකක් තමයි පළවෙනි පන්තිය. ඒ කියන්නේ මොකද්ද? සුවිශේෂී භූගත ජලය. හොඳටම පිරිසුදු ඒවා. එතකොට මේකේ ලීටරයට මිලිග්‍රෑම් 500ට වඩා අඩුයි අපරම. දෙවෙනි පන්තිය ඊළඟ එක. දෙවෙනි පන්තිය තමයි මේ පානීය ජලයේ ගුණාත්මක බව සහිත භූගත ජලය. එතකොට ඒකේ 500යි 3000යි අතර තියෙන්නේ අපරම. ඒතර ඒක බොන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. මේ දෙකම බොන්න පුළුවන් නේ. ඊළඟ එක තමයි මොකද්ද? තුන්වෙනි පන්තිය. තුන්වෙනි පන්තියට අදාළ වෙන්නේ මොකද්ද? තුන්වෙනි පන්තියට අහගන්න. තුන්වෙනි පන්තියට අදාළ වෙන්නේ මේ සීමා සහිත භාවිතයක් සහිත භූගත. සීමා සහිත භාවිතයක් සහිත භූගත ජලය 3000යි 10000යි අතර. හතරවෙනි පන්තියේ ලවණ සහිත භූගත ජලය. මේ අන්තිම දෙකම බොන්න බෑ. අපිරිසිදුයි. ලවණ සහිත භූගත ජලය. ඒකේ 10000ට වැඩි අපද්‍රව්‍ය. මේක තමයි පිරිසුදු බව අනුව භූගත ජලයේ වර්ග 7. පළවෙනි පන්ති දෙවෙනි පන්ති තුන්වෙනි සුවිශේෂී භූගත ජලය, පානීය ජලය ගුණාත්මක බව සහිත භූගත ජලය, සීමා සහිත භාවිතය සහිත ඒවා ලවණ සහිත. ඒතර මේකේ 500ට වඩා අඩුයි ලීටරයට මිලිග්‍රෑම් කියන ppm. මේකේ 500යි 3000 අතර, මේකේ 3000යි 10000 අතර, මේකේ 10000ට වඩා වැඩි. කොහොම තමයි එහෙනම් වර්ගීකරණය එන්නේ. වර්ගීකරණය එන්නේ කොහොමද? හරි. එතකොට ඒකේ මේක නම ලියනවට ලකුණු 3 ගානේ 12ක් තියෙනවා. ඒක ඔයාගෙන් අහලා තියෙනවා ඒකේ අර තත්ත්වයක් කියන්න කියලා. අපද්‍රව්‍ය ප්‍රමාණය. ඒතකොට ඒක කියනකොට ලකුණු 3 ගානේ 12ක් තියෙනවා. අඩංගු ගණ්ඩායම් ප්‍රමාණය කියන්න කියනවා. ඒතකොට ඒක කියනකොට ලකුණු 3 ගානේ 12ක් තියෙනවා. හරි. ওই විදිහට තමයි එහෙනම් ලකුණු ප්‍රමාණය එන්නේ ඒකට. යමු ඊළඟ ප්‍රශ්නෙට. කියනවා සුබ්‍රීකරණය මගින් ආහාර පරිරක්ෂණය වීමේදී සිදුවන ක්‍රියාවලිය. මේ ඒ කියන්නේ ඔය අහන්නේ ආහාර පරිරක්ෂණය වෙන්නේ කොහොමද කියලා. එකක් තමයි මතු පිට සුද්ධ ජීවි විනාශ වෙනවා. මතු පිට සුද්ධ ජීවි. ආහාර මතු පිට කියන වචන නැත්තම් වැරදි ඈ. මතු පිට සුද්ධ ජීවි විනාශ වෙනවා ආහාර. ආහාරයේ මතු පිට සුද්ධ ජීවි විනාශ වෙනවා. ඊළඟට එන්සයිම අක්‍රිය වෙනවා. එන්සයිම අක්‍රිය වෙනවා. වාතය අයින් වෙනවා ආහාරය තුළ තියෙන. මේ කාරණා තුන තමයි ලියන්න ඕනේ. මේ තුන නිසා තමයි ආහාරය පරිරක්ෂණය වෙන්නේ. මතු පිට සුද්ධ ජීවි විනාශ වෙනවා, එන්සයිම අක්‍රිය වෙනවා, වාතය අයින් වෙනවා. ආහාරය ඇතුලේ සෛල වල තියෙන. ওই කාරණා තුන නිසා තමයි ආහාර පරිරක්ෂණය වෙන්නේ. ඒතකොට ඒක තමයි ක්‍රියාවලිය තුළ පරිරක්ෂණ වෙන ක්‍රියාවලිය තුළ. ඒතර ලකුණු 3 ගානේ 9. හරි ඊළඟට අහන්නේ ලේසි ප්‍රශ්නයක්. දැන් බලන්න අහගන්නකො. දැන් ඔයාලත් ළමයි මේ දවස්වල මේ අර සාමාන්‍ය දේවල් වලට ළමයි අහුවෙන්නේ නැතුව පාඩම් කරන්න. ඒ කියන්නේ මේ ඔයාට මේ වෙලාවේ වැඩක් නැහැ ළමයි. එළියේ සමාජෙ වෙන්නේ මොනවද? රටේ ආර්ථිකයට හෙන ගහිලා වුණා කියක් කමන්නේ. ඔයාගේ වැඩේ කරගන්න ඔයා. හරි ඔයාගේ වැඩේ A level කරන එක. A level කරන එක කරගන්න ඔයාගේ ඩියුටි එක ඒකයි. හරිද? ඔයා වෙන වැඩ කර ඉන්නේ නැහැ. හරිද? ඒක නිසා මේ මොකද්ද මේ ඔයාගේ ඩියුටි වෙන්නේ A level කරන එක. ගෙදර ප්‍රශ්න වලට මැදිහත් වෙන එක, පර්සනල් ප්‍රශ්න දිහා බලාගෙන ඉන්න එක, ටීවී එකේ ප්‍රශ්න දිහා බලාගෙන ඉන්න එක. ඒවා Tamanට අදාළ ඩියුටි නෙවෙයි නමයි. දැන් මම දැක්ක අර පහුගිය දවස්වල ළමයි මේ ඊයේද පෙරේදද කොහෙද අන්න අර හිරු ටීවී එකේ ළමයි අර ඩාන්සින් ස්ටාර් එක මොකක්ද කියලා යුරේනිද කවුද අර කියන ගෑනු කෙනා මෙන්න මේ හැටියට කොට මොකද්ද මන්ද රෙද්දක් පටලගෙන ආවිලා ප්‍රෝග්‍රෑම් එක කරා. දැන් මම දැක්ක ලංකාවේ මිනිස්සු උකට ගොඩාක් බනිනවා. දැන් අපේ ගෙදර කට්ටියක් බැන බැන ඉන්න නිසා මාත් ගිහින් බැලුවා.
ඉතින් ඒකල ලස්සනට හිටියා කිසි අවුලක් නැහැ. මේ මොකද්ද දැන් මං කල්පනා කරේ ළමයි දැන් ඕවට බනින්නේ මොකටද? දැන් ඕක තාත්තලා බයිනවා දරුවොත් එක්ක බයින්න බෑ කියලා. අම්මලත් බයිනවා දරුවොත් එක්ක බලන්න බෑ කියලා. අපෝ බලන්න කරන දාගන්නක වෙන channel එක. දැන් හිරුවෙකින් කියන්නෙත් නෑ බලපන් කියලා. අපි කිව්වෙත් නෑ බලන්න කියලා. මුම්ම පෙරේත කමට කියලා හරලා බලන ගමන් බයිනවා. ඔය අදාළ වැඩ නෙවෙයි. ඒ හිත් කුණු වෙලා තියෙනවා. අඩුපාඩු හොයන හිත් කුණු වෙච්ච හිත් තමයි ඔය. එක එකාගේ අඩුපාඩු හොයලා යන්නේ. ගෑනුන්ගේ සායක් ගැන හොයන්න ළමයි මේ ලැජ්ජ නැද්ද දන්නේ නැහැ. ආයත ගෙමුණු ශ්‍රී ලංකාවේම මේ එක රෙද්දක් අල්ලගෙන දඟලනවා. ඊපස්සේ දැන් බලන්න දැන් මේක බලන්න බැරි නම් අර ඕන තරම් ලංකාවේ බෞද්ධ නාලිකා තියෙනවා. ශ්‍රද්ධායක තියෙනවා. දැන් ඔයාලා ගෙදර එහෙම දෙමාපියෝ ඔයාලට බයිනවා නම් අන්න අරගේ හෙළුවෙන් ඇවිල්ලා කියලා මේකට ඔයා දාලා දෙන්න ඕන ට්‍රක් ගාලා ශ්‍රද්ධායක හරි ඔයාලට අම්මේ ඔක බලන්න කරා මේක බලන්න. කවුරුත් මේ ලේබල් ගහලා නැහැ නේ හිරු ටීවී එක බලන්න කියලා. ඒක නෙවෙයි ගොඩක් මිනිස්සු මෙයාට කැමති. ඒ වගේම හිත ඇතුලේ මෙයාට ඉරිසියයි. ඒක නිසා කෑ ගහනවා. හරිද? ඒක නිසා මේ දැන් මේ අහන්න මම නිකන් කියන්නේ. මොකද සමාජයන රටාව ඔයාලට වැඩක් නැහැ. ඔයාලට හෙට අනිත් විභාගයක් තියෙනවා. හරිද? විභාගෙට රෙඩි වෙන්න. හරිද? විභානික මේ බාහිර ඇඳුමෙන් මිනිස්සු හොයන්න බෑ හින්දමන්ද කොහොමද කියලා. හරිද? ඒක නිසා මේ මට නම් එහෙම වැඩක් කවුරු හරි ලස්සනට ඇඳක් බයිනවා නම. මේ සමාජය හරි පුදුමයි. Facebook එකේ ගන්න දෙයක් නැහැ ඒකට බැලුවා. හරිද? ඒ නිසා මේ සමාජයේ හරි ගැළපෙන්නේ නැහැ ළමයි. කවුරු හරි ලස්සනට ඇඳුමක් ඇඳලා ඒ කියන්නේ කොහොම ප්‍රෝග්‍රෑම් කරලා අපිට මොකද? හරිද? ඒ නිසා ඕන නැති ඒවා හොය ඉන්න නෙමෙයි වාට තියෙන අල්ලපු ගෙවල් වල විස්තර අර ප්‍රශ්න මේ ප්‍රශ්න විභාගය කරගන්න. ඊට පස්සේ ඕන නම් හොයාගන්න බැරි ඔබතු. ඊට පස්සේ හොයාගන්න පුළුවන් ඔබතු. හරි දැන් අහගන්න. අහන්න ඊළඟ කාරණේ. අපි බලමු. මේ මොකද්ද? අහන්න. මොකද්ද මේ ආහාර පැසවීමේ ප්‍රධාන ආකාර තුන නම් කරලා එක් එක් ක්‍රමයේ මගින් නිපදවන ආහාර වර්ගයේ බැගින් නම් කරන්න කියලා තියෙනවා. හරිද? එක් එක් ක්‍රමයේ මගින් නිපදවන ආහාර වර්ගය නම් කරන්න කියලා තියෙනවා. මේක මෙහෙමයි. මේක මෙහෙමයි. හරි මේ අනික ළමයි දැන් ඔයාලට මම දෙයක් කියන්නම්. එක එකව හදන්න යන්න කලින් ඔයා හැදිලා ඉන්න ළමයි. තමන්ගේ අඩුපාඩු මහා කන්දා. මේ ටීවී එකේ කොහෙවත් යන්නේ හදන්න යන්න. සමාජය හදන්න යනවා. තමන්ගේ ගෙදර හදා ගන්න බෑ. හරිද? ඒ නිසා ඉස්සෙල්ලා තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන ඉන්න. විභාගයට මේ පාඩම් කරන්නේත් නෑ. ඒ ටික කරගන්නත් බෑ. සා ඉස්සෙල්ලා තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න. ලෝකෙ හදන්න යන්න කලින්. හරිද? අහන්න. පැසවීමේ ආහාර පැසවීමේ ප්‍රධාන ආකාර තුන නම් කරලා එක් එක් ක්‍රමයේ මගින් නිපදවන ආහාර වර්ගයේ බැගින් නම් කරන්න කියලා තියෙනවා. පැසවීමේ ක්‍රම තුන තමයි ළමයි මෙයා ගන්න මෙන්න මේ තුනේ. මොනවද පැසවීමේ ක්‍රම තුන? මේ ක්‍රම තුන තමයි එකක් තමයි මේ ලැක්ටික් අම්ල පැසවීම. ලැක්ටික් අම්ල පැසවීම. හරිද? අනිත් එක තමයි එකක් තමයි ලැක්ටික් අම්ල පැසවීම. ඊළඟ එක තමයි මොකද්ද? මේ ඇසිටික් මධ්‍යසාර පැසවීම. අනිත් එක තමයි ඇසිටික් අම්ල පැසවීම. පළවෙනි එක ලැක්ටික් අම්ල පැසවීම, ඊළඟ එක තමයි මධ්‍යසාර පැසවීම. ඊළඟ එක තමයි ළමයි ඇසිටික් අම්ල පැසවීම. එහෙනම් මේකෙන් ඔයාලට අහන උදාහරණ මොනවද? ආහාර වර්ගයේ මේකට උදාහරණයක් තමයි යෝගට්. හරිද? මේකට උදාහරණයක් තමයි ළමයි මොකද්ද? තව උදාහරණයක් තියෙනවා මොකද්ද? මේ යෝගට් එක උදාහරණ අනිත් එක තමයි ගෝවා වලින් සව ක්‍රවුට් හරින. සව ක්‍රවුට්. ගෝවා සව ක්‍රවුට්. සව ක්‍රවුට් කියලා ලියන්න ඕනේ. නැත්නම් ගෝවා වලින් ගෝවා පරිරක්ෂණය කරන්නේ නැහැ. ගෝවා සව ක්‍රවුට්. හරි ඊට පස්සේ එකක් අහන්න දෙකක් තියෙන්න ඕනේ. මධ්‍යසාර පැසවීමේ උදාහරණ තමයි ළමයි මොකද්ද? වයින් නිෂ්පාදනය. ඇසිටික් අම්ල පැසවීමේ උදාහරණ තමයි ළමයි විනාගිරි නිෂ්පාදනය කරන එක. විනාගිරි නිෂ්පාදනය කරන එක. එතකොට මේ ආකාර තුන නම් කරන ලකුණු තුන ගානේ 9යි. ඊට පස්සේ උදාහරණයක් මොකක් හරි ලියලා යන ලකුණු තුන ගානේ 9යි. ලකුණු 18ක් තියෙන ප්‍රශ්න. මේවට ලකුණු වැඩිපුර දෙන්න හේතු තියෙනවා. දැන් ඔයා කල්පනා කරන ඇති විභාග එක කොටසකට ඔච්චර ලකුණු වෙන්නේ නැහැ 18ක්. ඒක හරි. ඔතන මම එක ප්‍රශ්නයක් ඇතුළේ ළමයි කවර් කරනවා යම් ඒරියා එකක්. හරි ඒරියා එකම කවර් කරනවා. දැන් ගොඩක් වෙලාවට ඔක කොටස් දෙකකට එක්ක අහන්න විභාගයට අහුවොත්. ඒක මම දෙකකට දෙනවද එකට දීලා දෙනවා. කොහොමද දුන්නත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි දැන් අහගන්න. නිසා එක කාරණේකින් අපි ගොඩක් මේ ප්‍රශ්න කරලා ප්‍රැක්ටිස් වෙන ගන්න වෙන්නේ හරි. මාළු බෝල හුමාලයේ තැම්බීමේ අවශ්‍යතාවය. දැන් ඔයාට ළමයි මාළු බෝල සිලබස් එකේ නැහැ. නමුත් මස් බෝල ගැන එහෙම තියෙනවනේ. ඒතර එතෙන්දි කරන්න ඕනේ. දැන් ඕක සම්බන්ධ ක්‍රම දෙකයි කරන ළමයි. එක්ක ඔයාගේ ගෙදර තියෙන ස්ටීමරේ මතක් කරගන්න හරි ඉන්දියාප්ප තම්බනේ. ඉන්දියාප්ප තම්බනේ ස්ටීමරේ කරන්නේ හරිද? දැන් ඒකේ කරන්නේ ළමයි මේ යටින් තියෙනවා ජල බඳුනක්. ඒකට ජලය දාලා රත් කරනවා උඩින් තියෙනවා මේ සිදුරු සිදුරු බඳුනක්.
හරිද? ඕකේ දැන් මෙතනින් ජලයේ වාෂ්පලාන උඩින් වහලා තියෙනවා. මේ හරිය මේ මාළු බෝල ටික කරනවා. එතකොට හුමාලෙන් තැම්බෙනවා. ඊළඟට තම්බන ක්‍රමය තමයි ළමයි කෙලින්ම ජල බඳුනක් කරන් ජල බඳුනේ දාලා තම්බනවා. ඔයාගෙන් අහන්න ජල බඳුනේ තම්බනවට වඩා හුමාලෙන් තම්බන එකේ වාසි මොනවද කියලා. ඊට සාපේක්ෂව අහන්නේ ජල බඳුනේ තම්බනවට වඩා හුමාලෙන් තම්බන එකේ වාසි මොනවද කියලා. සාපේක්ෂවනේ අහන්නේ. එතන මොකක්ද උත්තරේ? උත්තරේ තමයි ළමයි ජෙලටිනීකරණයේ ස්ථායී වෙනවා. ඒ කියන්නේ අර නිකන් මේක අර ඇලිලා වගේ තියෙන ගතිය. දැන් ගොඩක් වෙලාවට ළමයි කියන්නේ මේකේ තැම්බුවොත් ඔක කැඩෙන්න පුළුවන් නේ. අර කෑලි කැඩි යන්න පුළුවන්. ඒක තමයි වෙන ප්‍රශ්නේ ඇත්ත. ඍජුව සරලවම කියනවා. මේකේ තැම්බුවාම හැඩය ආරක්ෂා වෙලා කැඩෙන්නේ නැහැ. ඒක මතක තියාගෙන තමයි උත්තරේ ලියන්නේ. මොකක්ද එන ජෙලටිනීකරණයේ ස්ථාන අර ඇලිලා තියෙන වගේ ගතිය. සංඝටක සංයුතිය වයනේ ස්ථායී වෙනවා. ඒ කියන්නේ අර මේකේ සංඝටක සංයුතිය ඒකට මොනවත් වෙන්නේ නැහැ. වයනේ ස්ථායී වෙනවා. හැඩය ආරක්ෂා වෙනවා විශේෂයෙන්. හැඩය ආරක්ෂා වෙනවා. බින්දෙන්නේ නැහැ. ඒතර සුද්ධ ජීව විනාශ වීම නම් දෙකටම අදාළ දෙකක්. ඔයා පළවෙනි තුලින් දෙකක් ලියලා තියෙනවා. ජෙලටිනීකරණය සිදු වෙනවා. හැඩය ආරක්ෂා වෙනවා. සංඝටක සංයුතිය වයනේ ස්ථායී වෙනවා. ඒකත් කැලි ගොඩක් නෙලම. ඒක කඩලා ලියුවා හැකියි. සංඝටක ස්ථායී වෙනවා. සංයුතිය ස්ථායී වෙනවා. වයනේ ස්ථායී වෙනවා කියන්නේ. ඒතකොට ඔය විදිහට ලියලා තියෙනවා නම් ලකුණු 3 ගානේ 6ක් තියෙනවා. හරි ඊළඟට බලමු. ඊළඟ කාරණේ. භෝග වගාව සඳහා යොදා ගන්නා ආරක්ෂිත ව්‍යුහ ආකාර 3ට වර්ග කර උදාහරණ එක බැගින් ලියා දක්වන්න කියලා තියෙනවා. උදාහරණ එක බැගින්. ඕම ඔය වර්ගීකරණය තමයි ළමයි බලාපොරොත්තු වෙන්නේ. తాවකාලික, අර්ධ ස්ථිර සහ ස්ථිර. තුනකට වර්ග කරන්නේ. ඒ ක්‍රමයට ළමයි අපි එතකොට తాවකාලික එකට තමයි සූර්ය ප්‍රචාරක. අර්ධ ස්ථිර එකකට දැල් විවාස, ඊට පස්සේ පොලිතින් නිකුව, ස්ථිර ව්‍යුහ එකට හරිතාග. තව මොනවා හරි ඔකට ඔයා උදාහරණයක් දෙනවා නම් කියන්න. සූර්ය ප්‍රචාරක වෙනකොට වෙන මොනවා හරි ශීතරාමු එකට හරි తాවකාලික ව්‍යුහයක්. ශීතරාමු. උණුසුම් පාත්ති හරි තාවකාලික ව්‍යුහයක්. සීතරාම උණුසුම් පාත්ති ඒ වගේ මොනවද ලියලා තියෙනවා ඒකට කියන්නේ තාවකාලික ව්‍යුහ. තව තියෙනවා තියෙනවා. අර අර්ධ ස්ථිර ව්‍යුහ වලට ළමයි අරකට අයිති ලැත් නිවාසයි. ඒතර ওই ටික තමයි එන්නේ. එහෙනම් මොනවද තව තියෙනවා නම් කියන්න. ඒතකොට ওই ටිකට අර නම් කරනවට ලකුණු 3 ගානේ 9යි. උදාහරණ ටික කියනවට 3 ගානේ 9යි. හරි. ලනුගුරුව හරි දෙවෙනි එකට. තවාන්. ඒ කියන්නේ නිකන් තවාන් කියලා බෑ. ඒතර ඒකට මොකක් හරි විශේෂ වචනයක් කියන්න ඕන. හරිද? නිකම්ම තවාන් කියවට ඒක తాවකාලික ව්‍යුහයක් නෙවෙයි. ඒකට ඒ තවාන පොඩ්ඩක් ඩෙවලොප් කරලා තියෙනවා. මේවා තියෙනවා තමයි හරි. නමුත් ඒකට අර ඒ අදාළ මොකක්ද කියන එක නම් කරන්න ඕනේ. නමුත් තවාන කියන එක ඍජුව බාර ගන්න බෑ අපිට. ඒකට ඒක වක්‍ර උත්තරයක් වෙනවා. හරි. දැන් මේ වගේ ප්‍රශ්න තියෙනවා අහන්න නැත්නම් අපිට මේක කරන්නේ. ඒකෝටනේ හැමෝටම ප්‍රයෝජනෙ වෙන්නේ. හරි. ඊළඟට ඔයාගෙන් අහනවා මේ මම ගිය සතියේ නිකන් වගේ ඉගෙනුවා ඉලෙක්ට්‍රොනික වලට කොටස හරි ලේසි. මොකක්ද අහන්නේ මේ අහනවා ආගන්න මේ ඕම් 4ක විදුලි පහනක් තුලින් ඇම්පියර් 2.5ක ධාරාවක් ගලා යාමට විදුලි පහන දෙකලවරට ලබා දිය යුතු වෝල්ටේජතාවය කොච්චරද කියලා. ඉතින් මේක හරි සරලයි ළමයි. අපි දානවා V සමානයි IR. ඒකනේ මේක හදන්න තියෙන්නේ I කියලා කියන්නේ 2.5යි ඕම් 4යි 10යි වෝල්ට් දෙක තුන ලබා දෙන්න ඕනේ වෝල්ටේජ්. ඒකනේ උත්තරේ නේ. ඒකට ලකුණු 3යි. මේ ඔක්කොම ටික කරලා දෙන්න ලකුණු 3යි. හරිද? නිකන් උත්තරේ විතරක් දාපිනවා නම් බිඳුවයි ඈ. ඒතර ඒගොල්ලන් එකපාරක් කොපි කරලා කියලා හිතලා බිඳුව දැන්. හදපු විදිහ ළමයාට තේරෙන්නේ ඕනේ කොහොමද කියලා. මේ උඩ පියවර දෙකෙන් එකක් හරි තියෙන්න ඕනේ. විවෘත ප්‍රශ්නයක් නිසා. ලකුණු 3. හරි. දැන් ඔයාට මම දැන් ඊළඟට අහනවා අක්‍රීය උපාංග සහ සක්‍රීය උපාංග. ඕක මම දැන් ගිය සතියේ ඔයාට පෙන්නුවා. ගිය සතියේ හරි කියන්නේ මේ ඊට පෙරදා ඉලෙක්ට්‍රොනික කරපු තැනද. ඒතර සක්‍රීය උපාංග තමයි ප්‍රතිරෝධක ධාරිත්‍රක පේරක. සක්‍රීය උපාංග තමයි ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් ඔය SCR FET OPA operating amplifiers. ඔය ටික තමයි එන්නේ. ඉතින් ඔකට ලකුණු 3 ගන්නකොට තියෙනවා 9යි 18. 18ක් තියෙනවා. ඉතින් මේක දැනගන්න ඕනේ. සක්‍රීය උපාංග සහ අක්‍රීය උපාංග ටික. ප්‍රතිරෝධක ධාරිත්‍රක පේරක ඩයෝඩ් ට්‍රාන්ස් මේවා ඉතින් දැන් පුළුවන් වෙන්න ඕනේ. දැනුත් බැරි නෑ ඒක ගැටලුවක්. හරි. ඉලෙක්ට්‍රොනික පරිපථවල NTC වල ක්‍රියාකාරී. දැන් මේ අර ළඟදී තිබ්බ පන්තිත් අපි කරා මේක. මොනවද මේ
NTC වල ක්‍රියාකාරීත්වය වගේ අහනවා. NTC එකක් කියන්නේ මොකද ඍණ උෂ්ණත්ව සංවර්ධක දක්වන ප්‍රතිරෝධය. ඕකේ වෙන්නේ ළමයි උෂ්ණත්වයට යා සංවේදී. උෂ්ණත්වය වැඩි වෙන විට වචනෙන් තියෙනවනේ දැන් කෙටියෙන් බෑ. කවුරු හරි මෙහෙම ලියලා තියෙනවා නම් උෂ්ණත්වය වැඩි වෙන විට ප්‍රතිරෝධය අඩු වෙයි. එහෙම ලියලා තියෙනවා වැරදි ඈ. මේ මේවට ලකුණු දෙන්නේ නැහැ. ඒක එයා උත්තරේ දෙනකොට ලියන්න ඕනේ වචනේ. උෂ්ණත්වය වැඩි වෙන විට මේ මොකද්ද ප්‍රතිරෝධය අඩු වෙලා ධාරාවක් ගමන් කරනවා. නැත්නම් ධාරාව වැඩි වෙනවා. ඕක තමයි ලියන්නේ. සරලව කෙටියෙන් කියනවා නම් උෂ්ණත්වය වැඩි වෙලා ප්‍රතිරෝධය අඩු වෙලා ධාරාව වැඩි වෙලා. මේක තියෙන්න ඕනේ වචනෙන් ලියන්න. ඕකේ අනිත් පැත්තත් හරිය. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙලා ධාරාව අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙලා ධාරාව අඩු වෙනවා. උෂ්ණත්ව සංගුණ කියන්නේ ඒක ඉතින් වචනේ ලියලා තියෙනවා. ඒක තමයි දෙකෙන් එකක් ඇති ඈ. දෙකෙන් එකක් ඇති. ඒතකොට ලකුණු තුනක් තියෙනවා උත්තරේ. ලකුණු තුනක් තියෙනවා උත්තරේට. දැන් මගෙන් අහනවා මේ බලන්න විචලන වෙන උෂ්ණත්වය අනුව ධාරාව පාලනය. ඒක මෙහෙමනේ. විචලන වෙන උෂ්ණත්වය අනුව ධාරාව පාලනය තමයි ඔක කරන්නේ. නමුත් එහෙම බෑ. ඒක පොඩ්ඩක් පිළිවෙලට ඒක හරි. නමුත් ඒකට ලකුණු දෙන්නත් ඉඩ තියෙනවා ළමයි භාගේ. විචලන උෂ්ණ නමුත් ඕක NTC වල ක්‍රියාකාරීත්වයෙන් කොහොමද කියලා ලියන්න ඕනේ. විචලන උෂ්ණත්වය අනුව ධාරාව පාලනය තමයි ඇත්තටම කරන්නේ. කමක් නැහැ ඒකට ලකුණු දෙමු. ඔය ඉතින් ඒ වගේ වෙලාවට ෆ්ලෙක්සිබල් වෙන්න බලනවා පේපර් මාකින් පැනල් එක. මේ පේපරේ බලනකොට ඉතින් ඒකට ලකුණු දෙන්න පුළුවන් මොකද ඒක අර්ථය තියෙනවා ඒක ඇති. මොකද ඉතින් මේකටම ලියන්න try කරන්න. හරි. හරි ඊට පස්සේ මේ ඒතකොට ඒකට ලකුණු තුනක් තියෙනවා. හරි. ඊළඟට දැන් අහගන්න. හතරවෙනි ප්‍රශ්නේ. අලවලින් නැතුව අහගන්න. සංසරණය නොවන නිර්පාංශු අගාක්‍රම තුනක් නම් කරන්න කියලා තියෙනවා. සංසරණ තුනයි ළමයි ඉගෙන ගන්න. ඔක මම කලින් ප්‍රශ්න වලදී දීලා තියෙනවා. මොකද්ද මුල් ගිල්ලු වගාවයි කේශික අවශෝෂණ වගාවයි පාවෙන වගාවයි. මුල් ගිල්ලු වගාවයි කේශික අවශෝෂණ වගාවයි පාවෙන වගාවයි. ඔයාට මම මෙහෙම කියනකොට මීටර වෙන්න ඕනේ රූප සටහන. ඔයාට මතක් වෙන්න ඕනේ මුල් ගිල්ලු වගාව කොහොම එකක්ද? පාවෙන වගාව කොහොම එකක්ද? අර අවශෝෂණය වෙන එක කොහොම එකක්ද කියලා මීටර වෙන්න ඕනේ. මුල් ගිල්ලු වගාවයි පාවෙන වගාවයි කේශික අවශෝෂණ වගාවයි. මාස් නිපදනකොට අඩු උෂ්ණත්වයක් ගන්න එකේ වාසිය අහනවා තුන. හේතු තුන. ඔය මස් අඹරනකොට අවශ්‍ය ප්‍රමාණය කැබලි ගන්න එක හේතුවක් වෙනවා. මස් අඹරනකොට අවශ්‍ය ප්‍රමාණයේ කැබලි ලබා ගැනීම සඳහා ඒක හේතුවක් වෙනවා. හරිද? මස් අඹරනකොට අවශ්‍ය ප්‍රමාණයේ කැබලි ගන්න අඩු උෂ්ණත්වයක් භාවිත නැත්නම් ළමයි ඒක කුඩු වෙන්න පුළුවන් සමහරවිට. එහෙම නේද? හොඳට වේගලා නම් අඹරනකොට නිකන් පොඩි පොඩි වෙන්න පුළුවන් මාස්. අවශ්‍ය ප්‍රමාණයේ කැබලි ගන්න අඩු උෂ්ණත්වයක් පවත්වා ගන්න එක වැදගත්. දැන් ඇඹරීමේදී උෂ්ණත්වය වෙන ආයක වැදගත්. ඕක දැන් ළමයි මේ අර දැන් සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි නම් මාස් වල අඹරනකොට ළමයි අර සෛල විශේෂ ගලාගෙන එළියට එනවා. දැන් ඔයා දන්නවනේ ළමයි ඔයාගේ කොහේ හරි තැළුණොත් බිමට වැල්ලාගේ එතන අයිස් තියෙනවනේ ළමයි. ඒක කරන්නේ ළමයි උෂ්ණත්වය අඩු වුණාම ලේ ගමනාගමනේ අඩු වෙනවා. ඒ උෂ්ණත්වය අඩු වුණාම එයා පොඩ්ඩක් අර ඝන බවටපත් වෙන්න try කරනවනේ ළමයි. ඒ වගේ මෙතන උෂ්ණත්වය අඩු වුණාම ඇතුලේ තියෙන ජලය එළියට එන්න බලන්නේ නැහැ. මොකද එයා ඝන විදිහටපත් වෙන්න තමයි try කරන්නේ. උෂ්ණත්වය අඩු වෙන්න. ඒ නිසායි සෛල විශේෂ පිටතට එන එක අලක් වෙනවා. ඒ වගේම සුද්ධ ජීවි වර්ධනය අදාළ වෙනවා ළමයි අඩු උෂ්ණත්වයක් පවත්වා ගන්නකොට. සුද්ධ ජීවි වර්ධනය අදාළ නැති මේ ටික තමයි උතෙන්දි වෙන්නේ ප්‍රධාන කාරණා ටික. මේ තුන තමයි වෙන්නේ. අඩු උෂ්ණත්වයක් යොදාගත්තාම කැබලි ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ උෂ්ණත්වය ඉහළ යාමෙන් සෛල විශේෂ පිටතට එන එක වැළකෙනවා. මේ තුන තමයි සිලබස් එකේ තියෙන toy තුන නෙමෙයි. toy තුන ලියලා තියෙනවනේ වෙනවා හරි තියෙනවා නම් කියන්නේ. සිලබස් එකේ තියෙන toy තුන. හරි. හරි හරි. දැන් ඔයාලට ළමයි BST වලට එහෙම එකක් දාන්න පුළුවන් නම් අනිවාර්යෙන් කැම්පස් යන්න. එයි බලන්න ළමයි ඒ තියෙන්නේ හරි පොඩ්ඩක් 100ක් විතර තියෙනවා. ඒක ඔයා සුපර් ලංකාවේම පළවෙනි 100 ඇතුළට. හරි. ඊළඟට දැන් කල්පයාත්ම වැඩි කියන එක හරි වුණාට අපිට ලකුණු දෙන්න බෑ. ඇයි? මත් එක කියන්න දැන් හැදුවේ. ඇයි ළමයි සුද්ධ ජීවි වර්ධනය අදාළ වෙන නිසා තමයි කල්පයාත්ම වැඩි වෙන්නේ.
නමුත් ඒක එහෙම ලියන්න එපා ඍජු උත්තරයක් විදිහට ලියන්න. දැන් ඔතන කල්පවැත්ම වැඩි කරන්නේ ඇත්තටම මේ ඍජු වර්ධනයේ අදාළ වුණ පමණින් ඔතන try කරන්න මේ ඒ වෙලාවේ මස් නරක් වෙන්න පුළුවන් තමයි. නමුත් ඒකේ ඍජු උත්තරේ සුරුජී වර්ධනයේ අදාළ වෙනවා. ඒක වෙනුවටනේ ලියන්න පුළුවන් කල්පවැත්ම තියෙනවා කියන එක. නමුත් ඒකට කල්පවැත්මට වඩා ගැලපෙන්නේ සුරුජී වර්ධනයේ අදාළ. ඒකනේ ඍජු උත්තරේ. ඒක නිසා තමයි දෙවෙනුව තමයි කල්පවැත්ම ඇති. යෝගතයකට අපි කෙලින් උත්තරේ ලියන්න ඕනේ. ඒ නිසා ඒක බාර ගන්න බෑ මෙතන. හරි. එතකොට ඊළඟ එකට අපි යමු. තා මොන හරි තියෙනවා නම් කියන්න. එතකොට ඒක හැමෝටම නිවැරදි වෙනවා අදාළ කාරණේ. මේ HACCP කළමනාකරණ පද්ධතියේ ප්‍රධාන පියවර 40 දක්වන්න. ඔය 7 විස්තර කරන්නත් ඔයාලට පුළුවන් වෙන රචනා ප්‍රශ්නයක් වගේ ඇහුවොත්. ඔය ටික ඉතින් ඔය විදිහටම ලියලා තියෙන්න ඕනේ. උපද්‍රවාන්තර විශ්ලේෂණය කරන එක, අවදිපාලන ලක්ෂ්‍ය නිර්ණය කරන එක, අවදි සීමා ස්ථාපිත කරන එක, අවදිපාලන ලක්ෂ්‍ය නිරීක්ෂණය, නිවැරදි කිරීමේ උපක්‍රම ස්ථාපිත කරන එක, නිවැරදි කිරීමේ ක්‍රියාවලිය ස්ථාපිත කරන නිවැරදි වාර්තා තියාගන්න. දැන් මේක මම මෙතෙන්දි විස්තර කරන්න යන්නේ නැහැ ළමයි. ඔය තියරියක් මේ ඒක ඕක මේ විස්තර කරන්න කිව්ව ගොඩක් වෙලා යනවනේ. ඒක ඕකේ පියවර 7 ඔයා විස්තර වශයෙන් දැනගන්න ඕනේ. කොහොමද HACCP පද්ධතිය ඕක ගන්න පියවර 7 ලෝකෙම ඕක තමයි පාවිච්චි වෙන්නේ. HACCP සාතිකේ ගන්නකොට ඒක ඕක වෙන්න ඕනේ. ඔය කර්ම 7 කම්ප්ලීට් වෙන්න ඕනේ. ඒක ඔය 7 ඔයාට මතක තියෙන්න ඕනේ. දැන් විභාගයට ළමයි 7ම ලියන්න දුන්නේ නැත්නම් හිස්තැන් තියලා මැද ඒ වල නම් කරන්න දෙන්න. විවද ප්‍රශ්නෙක. හරි අනතුරු විශ්ලේෂණය කරා, අවදිපාලන ලක්ෂ්‍ය නිර්ණය කරා. රචනා ප්‍රශ්නයක් දුන්නත් ඔයාට මීටර වෙන්න ඕන ළමයි ඔය පොයින්ට් ටික ලිව්වත් ඔයාට ලකුණු ගොඩක් ඇවිල්ලා. පොයින්ට් ටික ලිව්වත් ඈ. ඔයා පොයින්ට් ටික ලිව්වත් රචනා ප්‍රශ්නෙක ගොඩාක් ලකුණු ඇවිල්ලා. විස්තර කරලා තිබ්බේ නැත්නම් ඒ නිසා පොයින්ට් ටික හරි මතක තියෙන්න ඕනේ. පොයින්ට් ටික හරි නෙවෙයි අභ්‍යන්තරේ මතක තියෙන්න ඕනේ. ඒතකොට ඒක තමයි අභ්‍යන්තර කාරණා ටිකට එන්නේ. හරි. ඊළඟට මේ හරි ඊළඟට මේ ගව සුක්‍රාණු ඇගයීමේදී සිදු කරන දෘෂ්ටි පරීක්ෂාවේදී හඳුනාගත හැකි ලක්ෂණ 3. ඒ කියන්නේ ගවයාගේ සුක්‍රාණු හොඳද කියලා බලනවා කෘත්‍රිම සිංචනය කරන්න කලින්. බලනවනේ අපි. එතකොට මේ හොඳින් මිශ්‍ර වීම වැරදි. මේකට හොඳින් මිශ්‍ර වීම වැරදි. ඊළඟට අහන්නේ ගව සුක්‍රාණු ගැන. ගව සුක්‍රාණු ඇගීමේදී සිදු කරන දෘෂ්ටි පරීක්ෂාවේදී හරිද ගව සුක්‍රාණු ඇගීමේදී සිදු කරන දෘෂ්ටි පරීක්ෂාවේදී හඳුනාගත හැකි ලක්ෂණ 3ක් ලියන්න කියලා තියෙනවා. මේ ලක්ෂණ 3 තමයි මොනවද? වර්ණය, ඝනත්වය සහ පරිමාව. ඔය 3 හරි. වෙන භෞතික ලක්ෂණ ලියන්න එපා. මේ වෙන භෞතික ලක්ෂණ ඉතින් මොනවද තව තියෙනවා නම් මොනවද කියන්න. ඒ කියන්නේ මේ භෞතික පරීක්ෂණ කියන්නේ මේ ලක්ෂණ 3ක් කියලා කියන බඩ එළියෙන් දැක්කාම හොයාගන්න පුළුවන් ලක්ෂණ. හරි එළියෙන් දැක්කාම ගව සුක්‍රාණු සිදු කරන දෘෂ්ටි පරීක්ෂාව හඳුනාගත හැකි ලක්ෂණ 3. කියන්නේ බාහිරින් දැක්කාම කියන්න පුළුවන් ලක්ෂණ 3ක් අහන්න. බාහිරින් දැක්කාම කියන්න පුළුවන් ඒතර වර්ණය හරි. ඊට පස්සේ මේ ඝනත්වය හරි. පරිමාව හරි. උකුබව. ඒක හරි කමන්නේ. උකුබව හරි. උකුබව බලන්න පුළුවන්. ඒක බලනවනේ ඇත්තටම. උකුබවද නැද්ද කියලා පොඩ්ඩක් අල්ලලා බලන්න. ඒක පේනවා. ඒවා තමයි ඒතර මේ ඒ කියන්නේ ඔතෙන්දි කරන්න ඕනේ මේ මොකද්ද අර අපේ භෞතික ඉන්ද්‍රියයන් වලට ගෝචර වෙන ලක්ෂණ දෙකක් තුනක් වෙන්න ඕනේ. pH ගේ රසායනික ලක්ෂණයක්. නෑ සුක්‍රාණුවේ සිදු කරන දෘෂ්ටි පරීක්ෂාවේ හඳුනාගන්න. pH ගේ වගේ එකක් ලියන්න එපා. ඒ කියන්නේ මේක මෙහෙමයි අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර එකක් වෙන්න ඕනේ. ඇහෙන් බලන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ හැඩේ වැරදි. හැඩේ බලන්න බෑනේ ඇහෙන්. මෙතන පරීක්ෂා දෙක තමයි ළමයි මේ දෙක මෙහා ගන්න. එකක් තමයි මේ අන්වේෂීය පරීක්ෂාව. අනිත් එක තමයි දෘෂ්ටි පරීක්ෂාව. දැන් හැඩේ එහෙම බලන්නේ අන්වේෂීය. හැඩේ බලන්නේ ඒක මෙතන පරීක්ෂා දෙක ඒක ඈ. pH ගේ දෘෂ්ටි පරීක්ෂාවට අයිති. නමුත් ඒක අපි ඩිරෙක්ට් ලියන්නේ අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර එකක් වෙන්න. පංචේන්ද්‍රයන්ට දාන්න ඇහැට පේන එකක්. දැන් වර්ණය ඇහැට පේනවා.
ඝනත්වය දැන් මෙතෙන්දි කැල්කියුලේට් කරලා බලනකොට තමයි ඇහැට පේන එකක් ගන්න. ඒ වගේම කනට ඇහෙන ශබ්ද. ඒ කියන්නේ ඒකට තට්ටුවක් දාලා බලන්නේ රස කොහොමද මේ ශබ්ද කොහොමද කියලා. එයාලා මේ නහයට දැනෙන දෙයක්. ඒ කියන්නේ උඹලා බලන්නේ නැහැ. ඒක බලන්නේ නැහැ. බලන්නේවල යන්නේ. රස ඒ රසයෙන් බලන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේ අල්ලලා බලන්න පුළුවන් ළමයි ස්පර්ශය. හරිද? ඒ වගේ දැනෙන දෙයක් වෙන්න ඕනේ. දැන් පරිමාව ගන්න දරුවා පේනවා මේක වැඩි පුර තියෙනවනේ පොඩ්ඩක් තියෙනවා කියලා. ඒක මේ උපකරණයක් අරගෙන කරන එක නෙවෙයි දෘෂ්ටි පරික්ෂා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ගෙන් පොඩ්ඩක් දැන් ඔයාගේ දැනෙන්නේ ඒව එකක් ලියන්න ඕනේ. pH එකේ මම හරි වුණාට ලකුණු දෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් අපේ පංචේන්ද්‍රයන් ගෝචර එකක් වෙන්න ඕනේ. හරි. ඒතකොට ලකුණු 3 ගානේ තියෙනවා 9. තාම මොනවද තියෙනවා නම් කියන්නේ. අර උකු බවත් එතකොට හරියව. ඊළඟට කියනවා PDA මාධ්‍ය භාවිතා කරන්නේ මොකටද කියලා අහනවා. PDA මාධ්‍ය භාවිතා කරන්න ළමයි සාමාන්‍යයෙන් ඔය පොටැටෝ ඩෙක්ස්ට්‍රෝස් ඒකාර මාධ්‍යන ළමයි. ඔක ගන්නේ ලැබ් එකේ දිලීර රෝපණය කරන්න. දිලීර කාංචකරණ තමයි ගන්න. දිලීර පාලන වර්ධනය කරන්න තමයි ගන්න. අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය සහිත ප්‍රමාණන ළමයි අතර විභාගයට ඕනේ නැහැ. හරිද? ඔයා අවශ්‍ය ද්‍රව්‍ය ටික ගන්න. අර්ථාපල් ග්ලූකෝස් ඒකාර ජලය ගන්න. අර්ථාපල් කොහොමද එපාය ළමයි? ඔය පොටැටෝස් කියනකොට ඒකනේ ආයිති වෙන්නේ. पोटैटो डेक्स्ट्रोस एगार माध्य अर्थापल ग्लूकोस एगार जल ये प्रमाण वालों लखनऊ अपने दीव उपदेश आशा प्रमाण तो ये ना अर्थापल ग्राम देसी ग्लूकोस ग्राम विस्सा करके एगार विस्सा जले लीटर एक कहां ने इधर डॉक्टर की तरह खाना नहीं होता अर्थापल ग्लूकोस एगार जले हो अरे ये बात से में वो एक आर्नाटिका आई थी अरे ඊළඟට ලකුණු තුන ගන්න 12ක් තියෙනවා. ද්‍රවයිසින පලිබෝධ උපකරණ 3ක්. ද්‍රවයිසින පලිබෝධ උපකරණ 3ක්. දැන් මගෙන් අහනවා ළමයි රෝපණ මාධ්‍යයක් ලෙස කියන එක හරිද කියලා. ඒක වැරදි. රෝපණ මාධ්‍යයක් විතර ළමයි PDA මාධ්‍ය ගන්නෙ නැත. අපි කියනවා ළමයි පොටැටෝ නිස්සාරකයේ ගන්නවා ආකල්න ද්‍රව්‍යයක් විතර බඩකරෝපණ යුතු කරන්නේ. බඩකරෝපණ රෝපණ මාධ්‍යයක් කියනකොට අපි මොකද්ද කියලා කියන්නේ? ශාක හිටවන එකක්ද, බැක්ටීරියා වගා කරන එකක්ද, දිලීර එකක්ද ප්‍රමාණාත්මක රෝපණ මාධ්‍යයක් කියලා. ඒතර බැක්ටීරියා විතර දිලීර කියන කතාව තියෙන්නේ. නැත්නම් අපි දන්නේ නැහැ කවුරු රෝපණය කරන්න කියන්නේ. හරි ද්‍රවයිසින පලිබෝධ උපකරණ 3ක් නම් කරන්න කියලා තියෙනවා. දැන් ඔයා දන්නවා උසින උපකරණ ආකාර දෙකයි ළමයි. මොනවද? ආකාර දෙක තමයි. හරිද? ද්‍රවයිසින යන්ත්‍රයි ද්‍රවයිසින යන්ත්‍රයි අනිත් එක තමයි කුඩු විසින යන්ත්‍රයි. මොකද කුඩු විදියට පරිබෝධනාශක තියෙන්න පුළුවන්. ඔයාගෙන් අහන්නේ ද්‍රවයිසින යන්ත්‍රය. ඕවා අතින් ක්‍රියා කරන සහ අර එන්ජිමකින් ක්‍රියාත්මක වෙන විදියට වර්ග දෙකක් තියෙනවා. දැන් ඔයාගෙන් අහන්නේ ද්‍රවයිසින යන්ත්‍ර මොනවා හරි ඒවා වර්ගීකරණයක් අහන්නේ නැහැ. ඉතින් අතින් ක්‍රියා කරන දෙකක් තමයි පිස්ටන් සහ ප්‍රාචීර. ඒතකොට ඒක හරි. නැප්සැක් කියන වචනේ තිබ්බම ඇත්තට බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔතෙන්ට. අනිත් එක තමයි බලවේග විසින යන්ත්‍රය. ඒකෙනුත් පුළුවන් ද්‍රව විසින් අර එන්ජිමකින් ක්‍රියාත්මක වෙන එක. ඒතකොට අතින් කියලා ඕනෙත් නැහැ. පිස්ටන් ප්‍රාචීර එකයි බලවේග විසින යන්ත්‍රය. ඒකේ ද්‍රව විසින්න පුළුවන්. ඉතින් කුඩු විසින්න වෙනම තියෙනවා. දැන් බලවේග විසින යන්ත්‍රයක් තියෙන කුඩු විසින්න. හරි. අර ඔය ලියලා තියෙන්න ඕනේ ලකුණු 3 ගානේ 9යි. ආ මොනවද ඔකට තියෙනවා නම් කියන්න. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ කලබල වෙන්නේ නැතුව අහගන්න. ඔව්. අතිෂ්ණාව. කමක් නැහැ හරි. සම්පීඩන ද්‍රවයිසින යන්ත්‍රය හරි. ඒක තියෙනවා සිලබස් එකේ. ඒතකොට හරි හරි. එහෙම තියෙනවා නම් කියන්නේ අතිෂ්ණාව කමක් නැහැ. ඒක හරි. ඉතින් ඒක පාවිච්චි වෙනවනේ ඇත්තටම. එහෙම හරි. හරි. දැන් බලමු ඊළඟ මේ අද පේපරේ පොඩි එකක් ළමයි පොඩි පේපරේ වුණාද හරියට කරගන්න. ඒතකොට එතනින් ලකුණු ටිකක් එකතු වෙනවනේ. හරි දැන් අහගන්න. දැන් පස්වෙනි ප්‍රශ්න. පස්වෙනි ප්‍රශ්න බලමු. මොකද්ද? අහන්න. දැන් මෙතෙන්දී මේ ජලීය පෝෂක දැන් හයිඩ්‍රොපොනික් වලදී පාවිච්චි වෙන pH අගේ සහ IC අගේ. pH අගේ ඔය තියෙන 5.5 අතර मीटर डेसिसिम ने कैल्शियम 5 2.5 අතර EC අතර. හරි pH අගේ 5.5 අතර මේ EC අගේ मीटर डेसिसिम ने कैल्शियम 5 2.5 අතර.
කැල්සියම් 5යි කැල්සියම් 5යි අතර. හරි ඒක ලියන්න. පස් රහිත වගාව සිදු කිරීමට හේතු දෙකක් තමයි. ඊළඟට ඔයාගෙන් අහන්නේ පස් රහිත වගාව සිදු කිරීමට හේතු දෙකක්. මොනවද හේතු? ඒ කියන්නේ ඔයාගෙන් අහන්නේ නිර්පාංශ වගාව කරන්න හේතු දෙක. නිර්පාංශ වගාව කරන්න හේතු මොනවද හේතු? එක හේතුවක් තමයි ළමයි නාගරීකරණය වෙන්නේ. නාගරීකරණය වුණාම ළමයි වගා කරන්න භූමි නැති වෙනවනේ. තව ජනගහනය වැඩි වෙන එක. ජනගහනය වැඩි වීම. හරි. ජනගහනය වැඩි වෙන එක හේතුවක්. එහෙනම් නාගරීකරණය ජනගහනය වැඩි වෙන එක ළමයි මේ නිර්පාංශ වගාවට උත්තරය. ඒ නිර්පාංශ වගාව කරන්න හේතුව. තව පස සීමාකාරී සාධකයක් වෙන්නේ. ඒ පස භෝගා කරන්න බැරි තත් මොනවද? ලවණතාවයටපත් වෙලා පස. ඒවා ඔක්කොම හරි ඈ. ලවණතාවයට පසපත් වෙච්ච එක. එහෙම නැත්නම් ආම්නිකතාවයටපත් වෙච්ච. හරි. ඊට පස්සේ මේ තා මොකද්ද මේ අයන් විෂ වීම, යකඩ විෂ වීම, යකඩ විෂ වෙලා පස. හායනයටපත් වෙලා පස. ඔය හේතු නිසා පසේ භෝගා කරන්න බෑ මේ හේතු නිසා. එක්ක පස් නැහැ, එක්ක තියෙන පස විනාශ වෙනවා. මෙන්න මේ මොන හරි කාරණාවක් තියෙනවා නම් ලකුණු තියෙනවා. ලකුණු තියෙනවා. ඒතකොට ලකුණු ඔයාගෙන් දෙකයි අහන්නේ. ඒක භෝගාගාර. එහෙම බෑ. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි දැන් කුඹුරක් කරනවා කියන ළමයි ඒක භෝගාගාවක්. දැන් කුඹුරක් ඒක භෝගාගාව කරා කියලා එතන ළමයි අපි මේ ඒ හේතුව නිසා ආය අනිත් දවසේ කුඹුර හයිඩ්‍රොපොනික් වලට ඕනේ නැහැ ළමයි. ඒක භෝගාගාව පරම්පරා ගණනාව කරලා යනවා. ඒක භෝගාගාව ඒක වැරදි. හරි. එතකොට මේ අහගන්නු. හරි. දැන් මේ ඇත්තටම දැන් මේ A level කරන ළමයා ඉන්න ඕනේ ළමයි A level මානසිකත්වය. දැන් බොහෝ ගුරුවරුත් සමාජලාට හිතාගෙන ඉන්නවා අපි සමාජලාට හිතනවා ළමයා ඉන්නේ A level මානසිකත්වය කියන්නේ නැහැ. ළමයා ඉන්නේ වෙන මයින්ඩ්සෙට් එකක. සමාජලාට එළියට පෙන්වන්නෙත් නැහැ. ළමයා ඉන්න මයින්ඩ්සෙට් එක. සම්පූර්ණ ඇත්තට මම බොරුද කියන්නේ ළමයි කල්පනා කරලා බලන්න කලාතුරකින් කෙනෙක් A level මානසිකත්වයේ ඇති. අනේ මං විභාගය කොහොමද කොට දාගන්නේ විභාගෙන් ලඟ වෙනවා එන්න. එහෙම මානසික ගොඩාක් අය ඉන්නේ වෙනම මයින්ඩ් ලෙවල් එකක ළමයි. තනිකර පිස්සු මයින්ඩ් ලෙවල් එකක ඉන්නේ ඇත්තම කතාව. ගොඩාක් අය බහුතරයක් එහෙම. බහුතරයක් එහෙමයි. ඒ නිසා මේ පුළුවන් තරම් A level track එකට එන්න බලන්න. A level track එකට. A level track එකට ආවට පස්සේ ළමයි මොනම හේතුවක් නිසාද ඒ track එක බිඳ ගන්න. විභාගය ලියලා ඉවරයි. ඒ track එකේම ඉස්සරහට යන්න. track එකේම ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අර කෝච්චිය රේල් පීල තිබ්බා වගේම පිටපන්න ගන්න එපා. හරිද? විභාගය දක්වාම ඒ track එකේම ඉන්න මොන හේතුවක් නිසාද එහෙම කරන්න එපා. ඒ කියන්නේ මේ දැන් උදාහරණයක් විදිහට දැන් මොකද්ද මේ ඒක වෙන්න ඕනි කොහොමද? අනිත් එක මම ඔයාට ලයිෆ් එකටම උපදෙසක් දෙනවා. මොකද්ද? ඔයාගේ ලයිෆ් එකට සියලු දෙනාගේම අත්හැරීම පුරුදු වෙන්න ඕනේ. ඕනෑ දෙයක් අත්හරින්න ඕන වෙලාවක පුළුවන් වෙන්න ඕනේ. අත්හැරලා සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඒ කාලේ මේ මොකද්ද? දැන් ඒ කාලේ ළමයි ඔය මම A level කරන කාලේ හරිද මට ඔය ළඟින් ආශ්‍රය කරපු මං අතෑරියා. කුමාර සදාහද විභාග පිණිස. මං ගොඩාම කැමති ක්‍රීඩාවක් ඒ කාලේ ක්‍රිකට් අතෑරියා A level වලින්. ගියේ නෑ ටීම් එක. ඉස්කෝලේ. සිලෙක්ට් වෙලා ඉන්නෙද්දි සාමාන්‍ය වෙනුම් යනවනේ පැනගෙන. හරි ඊට පස්සේ මං අර කැම්පස් ගිහිල්ලා අවුරුදු 4ක් විතර ආශ්‍රය කරපු කෙල්ලක් අතහැරලා දාලා. හරිද? යම් හේතු නිසා ඒ කියන්නේ මේ ඕනෑ වෙලාවක ඕනෑ දෙයක් අතහැරලා සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට සතුටින් ඉන්න නම් ඉතින් ධර්මයේ තියෙනවා. වෙන එකක් මොකක් අල්ලන්නේ සතුටින්. එක්ක වෙන ඒ වගේ මේක අල්ල ගන්න ඕනේ සතුටින් ඉන්න. හරිද? ඊට පස්සේ මේ Tamanට එහෙම අත්හැරීම පුරුදු වෙලා සතුටින් ඉන්න පුරුදු වෙන්න පුළුවන් එක ලයිෆ් එකේ දියුණුවට හේතුවක් වෙනවා. නැත්තම් කඩා ජීවිතේ විනාශ වෙනවා නැත්තම් ඈ. ජීවිතේ විනාශ වෙනවා නැත්තම්. හරිද? අත්හරින්න බැරි ඇල්ලි එල්ලෙම යනවා නම් කූඩැල්ලා වගේ. හරිද? අත්හැරලා සතුටින් ඉන්න බැරි නම් එකක් අතහැර කූඩැල්ලගේ ස්වභාවය මොකක්ද? එක තැනක් අතහැරලා ඔව් මම ප්‍රශ්නේ දැන් මේ අර ඔයා දාන මැසේජ් මම දැක්ක මම කියන්නම්. කූඩැල්ලගේ ස්වභාවය තමයි එක තැනක් අල්ලලා තව තැනක් අල්ල ගන්න. එහෙම අල්ල යන කෙනාට දුකම තමයි ලැබෙන්නේ. බෑ අත්හැරලා ධර්මයේ වගේ දෙයක් අල්ල ගන්න කෙනා සතුටින් ජීවත් වෙනවා. හරිද? එයාට සමහර දේවල් පරිහරණය කරනවා. හැබැයි අතහැරලා. එහෙම වුණොත් එයාට සතුටින් ඉන්න පුළුවන්. මානසික ස්වභාවය තමයි හැබැයි බැඳෙන එක. ඒක ඉතින් 100න් ඉන්න ඕන. පාංශු ජනන රෝග කියන එක සම්පූර්ණයෙන් වැඩි. දැන් පාංශු ජනන රෝග තියෙනවා කියලා අපි නිර්පාංශ වගාවට යන්නේ නැහැ. නිර්පාංශ වගාවේ ප්‍රයෝජනයක් තමයි ළමයි පාංශු ජනන රෝග හැදෙන්නේ. පාංශු ජනන රෝගේ ඒ ප්‍රයෝජන නිර්පාංශ වගාවේ ප්‍රයෝජන නෙවෙයි වගේ අහන්නේ. ඇයි අපි හයිඩ්‍රොපොනික් වලට යන්නේ කියලා?
ඇයි අපි හයිඩ්‍රොපොනික් වලට යන්නේ කියලා තමයි ඔගේ අහන්නේ. අර ඊළඟ කාරණේ හොඳට අහගන්න. මේ දැන් ඊළඟට ඔයාගෙන් අහන ප්‍රශ්න තමයි ළමයි රතු තන්තු අඩු මස් මොනවද කියලා. අඩු මස් අහන්නේ. හරිද? දැන් මස් වර්ග දෙකක් තියෙනවා ළමයි. රතු තන්තු සහිත මස් සහ මොනවාද? රතු තන්තු සහිත මස් සහ සුදු තන්තු සහිත මස්. රතු තන්තු සහිත සහ සුදු තන්තු සහිත මස්. හරිද? රතු තන්තු සහිත මස් වලට උදාහරණ තමයි මොනවද? මේ හරක් මස්. ඊට පස්සේ ඌරු මස්. ඊට පස්සේ එළු මස් වගේ ඒවා. රතු පාට වෙන්නේ. ඉඩකඩ සීමාවෙම හරි. ඊට පස්සේ මේ ඊළඟට අහනවා. හරිද? ඊළඟට අහනවා මේ හරිද? දැන් ඔයාගෙන් අහන්නේ රතු තන්තු සහිත මස් නෙවෙයි රතු තන්තු අඩු මස්. ඒ කියන්නේ සුදු තන්තු තියෙන මස් නෙවෙයි අහන්නේ. රතු තන්තු අඩු මස් අහන්නේ. සුදු පාටට වෙන මස් කියන්නේ අහන්නේ. උත්තරය තමයි කුකුළු මස් සහ හා මස්. කුකුළු මස් හා මස්. දැන් මේකට ඉතින් වෙන වෙන කුණු හරප ලියලා හරියන්නේ නැහැ. දැන් ඔයාලා කාලා දිනනවා කියලා මේ වෙන මොනවා හරි මේ මුගටි මස් ඒවා ලියලා හරියන්නේ නැහැ. මේ ජනප්‍රිය මස් වර්ග දෙකක් ලියන්න ඕනේ. හරිද? මේ තලගොයි මස් ඒවා ලියලා හරියන්නේ නැහැ. ජනප්‍රියව ලියලා තියෙනවා. හරි? ඒතර කුකුළු මස් හා මස් තමයි උත්තර දෙක. හරි ඒක ලියලා තියෙන්න ඕනේ. හරි අපි යන් ඊළඟ ප්‍රශ්න. ඊළඟ එකේදී කියනවා මේ මොකද්ද કૃතිම සිංචනයේදී සඳහා ගව සුක්‍රාණු එකතු කිරීමේදී භාවිත කළ හැකි තාක්ෂණයන් තුනක් නම් කරන්න කියලා තියෙනවා. එතකොට එතෙන්දී පාවිච්චි කරන තාක්ෂණයන් තුන තමයි ළමයි බහුලවම පාවිච්චි කරනවා કૃතිම යෝනියක් භාවිතා කරන එක. કૃතිම යෝනියක්. මොකද්ද કૃතිම යෝනියක් භාවිතා කරන එක. හරිද එක. ඒක තමයි බහුලවම භාවිතා කරන මෙතඩ් එක. දෙවෙනියට තමයි මේ අතින් පිරිමැදීම. එහෙම එකතු කරනවා. මේ අනිත් එක තමයි විදුලි සැර ඇල්ලීම. කරන්ට් එක අපිට. ඊට පස්සේ මේ ක්‍රම තුනෙන් තමයි කරන්නේ මේ මොකද්ද? අර දැන් ලංකාවේ ඔය වැඩේ කරන්නේ කුණ්ඩසාලේ ළමයි. කුණ්ඩසාලේ කරන වැඩේතර මේක කුණ්ඩසාලේ පාවිච්චි කරන්නේ કૃතිම යෝනියක් පාවිච්චි කරලා තමයි ගව සුක්‍රාණු එකතු කරන්නේ. හරිද? මේ අද මේ හරට්ට කරන්නේ නෑ. කසාද බන්දාමෙන් ප්‍රැක්ටිස් කරන්න නෙමෙයි මේ කියන්නේ. හනිමූන් යනකොට වයර් දෙකක් අරන් ගිහලා කරන්ට් එක අල්ලන්න. සර්ප්‍රයිස් කරන්න. අපිට BST සර් උගන්වන අලුත් ක්‍රමයක්. එහෙම එපා වුනේ. හරි මේ හරට්ට පාවිච්චි කරන ක්‍රමය. එහෙම නැතුව මේ මිනිසුන්ට පාවිච්චි කරන ක්‍රම එහෙම නෙමෙයි. හරි? ඒ නිසා මේ ප්‍රායෝගිකව කරන්න එහෙම නෙමෙයි කියන්නේ. හරි එහෙනම් මේ තුන ලියලා තියෙන්න ඕනේ ලකුණු 3 ගානේ 9. ලකුණු 3 ගානේ 9. මොකද કૃතිම යෝනිය, එරිමැදීම, විදුලි සැර ඇල්ලීම. විදුලි සැර අල්ලනවා කියලා නම් මේ හයි වෝල්ටේජ් 33000 වෝල්ටේජ් එක අල්ලනවා නේ. එහෙම එකක් නෙවෙයි ඈ. එහෙම එකක් නෙවෙයි මේ සාමාන්‍යයෙන් ගැලපෙන විදිහේ උත්තේජකයක් ලබා දෙනක් තමයි මෙතෙන්දි කරන්නේ. නැත්නම් ඒකත් ප්‍රශ්නයක්නේ. කල්පනා කරන විදිහ නම් මේ කරන්ට් එක ඇල්ලුවාම කොහොමද? හරි අහන්න. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ එකට. ඊළඟ එකේ කියනවා මොකද්ද පහත බීජ රෝපණයට පෙර සිදු කරන බීජ ප්‍රතිකර්ම. ළමයි දෙහි බීජ වලට කරන එකක් තමයි ළමයි ඔය බීජ ආවරණය ඉවත් කරනවා කපලා. නැත්නම් බීජ ආවරණය කපීම හරි. බීජ ආවරණය ඉවත් කරනවා. මේක බීජ ආවරණය කපනවා ඒක ඉවත් කරනවා. ඒතකොට ඒක හරි. එතකොට කපලා බීජ ආවරණය ඉවත් කරන එකක් කරන්නේ. වී බීජ වලට ළමයි උණු ජල ප්‍රතිකාරකය සහ ආම්ල ප්‍රතිකාරකය දෙකම කරන්න පුළුවන්. ඔය තියෙන්නේ. අර දැන් අඹ වලත් ඝන බීජ අඹ නැහැ නේද? උණු ජල ප්‍රතිකාරකය හා ආම්ල ප්‍රතිකාරකය කරනවා. ඔයා දන්නා මේ තක්කාලි වම්බොඩ තිබ්බඩු ගස් ලැබු ඔක්කොම ටිකේ ළමයි නිෂේධක ද්‍රව්‍ය තියෙනවා අර ඇටේ වටේට. එහෙනම් මේ තිබ්බඩු වලට කරන වැඩක් තමයි නිෂේධක ද්‍රව්‍ය ඉවත් කරන. ගෝණි කතුල්ලාදි නිෂේධක ද්‍රව්‍ය ඉවත් කිරීමක් තමයි කරන්නේ. නිෂේධක ද්‍රව්‍ය තේක්ක බීජ කරන්නේ ළමයි පුලුස්සන. කර මද ගින්දර නිවිච්ච තැනක අඟුරු වල වගේ පුලුස්සන එකක් තමයි එතෙන්දි කරන්නේ පිලිස්සී. හරි ඒක තමයි කරන්නේ. පුලුස්සන. හරි ඊට පස්සේ හරි මාළු බෝල සෑදීමේදී සම්බන්ධන කාරකයක්ද මාළු බෝල සිලබස් එකේ නැහැ. නමුත් මස් බෝල තියෙනවනේ ළමයි. ඒතර මස් බෝල ගැනට ඔක ඇප්ලයි කරලා අහන්න පුළුවන්. ඒකයි ඉතින් දාලා තියන්නේ. මස් බෝල වලට ඔකම තමයි. සම්බන්ධක කාරකයක්. ඒ සම්බන්ධක කාරකයක වැදගත්කම මොකක්ද ළමයි? අර මිශ්‍රණයේ ප්‍රමාණය වැඩි වෙනවා සම්බන්ධක කාරකයක්. ඒ කියන්නේ මේ පිරවුම් කාරකයක් දැම්මට පස්සේ පිරවුම් කාරකයක් දැම්මට පස්සේ අර සම්බන්ධක කාරකයක් දැම්මම අර දැන් අර සොසේජස් වලට එහෙම පැති වලට කපන්න බෑ. සොසේජස් කපනකොට කුඩු වෙන්නේ නැහැ ළමයි. ලස්සනට කැපෙනවා. ඒ සම්බන්ධක කාරකේ නිසා. ඊට පස්සේ ජලය රඳව ගන්නවා යා. ඒකට ඇත්තටම දාන්නේ ළමයි පාම් පිටි දාන්නේ.
සොසයිස් වල වැඩිපුර තියෙන්නේ මස් නෙමෙයි පාන් පිටි. හරි. මසුත් තියෙන පාන් පිටි තමයි ගොඩක් තියෙන්නේ. හරි කෝන් පිටි කියලා ඉවල තිබ්බත් හරි දිනුමු පිටි කියලා තිබ්බත් හරි. ඒතර ඕවා තමයි දාන්නේ. ඒව දැම්මාම තමයි ඒක තමයි සම්බන්ධකාරකය. යහන්නේ සම්බන්ධකාරකයේ ලෙස එක්කල හැකි ද්‍රව්‍ය නම් කරන්න කියලා තියෙන්නේ. එතකොට කෝන් පිටි පාන් පිටි වගේ ඒවා තමයි අයිති වෙන්නේ. හරි. ඊට පස්සේ මේ අහගන්නකො අස්වනු නෙලීමෙන් පසු සිදුවන ඉදීම සිදුවන පළතුරු දැන් ක්ලයිමැට්‍රික් සහ ක්ලයිමැට්‍රික් නොවන කියලා පළතුරු වර්ග දෙකක් තියෙනවා තමයි. ඒ කියන්නේ එක જાතියක් කැඩුවට පස්සේ ඉදෙනවා අනිත් જાතිය ඉදෙන්නේ නැහැ. මේ ඉදෙන්නේ නැති ඒවා මොනවද අන්නාසි ලෙමන් දෙහි දොඩම් කුමඩු ස්ට්‍රොබෙරි පිපිඤ්ඤා වගේ ඒවා කැඩුවට පස්සේ ඉදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉදුණට පස්සේ තමයි කඩන්න ඕනේ. මිදිත් එහෙමයි ඈ. මිදිත් ඕකට එන්න. නමුත් ඕක නෙමෙයි වගේ අහන්නේ. මොකක්ද අහන්නේ කැඩුවට පස්සේ ඉදෙන්නේ. එහෙමනේ අහන්නේ කැඩුවට පස්සේ ඉදෙන ක්ලයිමැට්‍රික් ඒවා තමයි අහන්නේ. ඔව්. ඒතර මෙන්න මේ උත්තර තමයි එන්නේ මොනවද? ඇපල්, අලිපේර, අඹ, කෙසෙල්, පැපොල්, පැෂන් ෆෘට්, පේර, තක්කාලි, දූරියන් වගේ ඒවා තමයි එන්නේ. හරි ඇපල්, අලිපේර, අඹ, කෙසෙල්, පැපොල්, පැෂන් ෆෘට්, පේර, තක්කාලි. කැඩුවට පස්සේ ඉදෙන්නේ. හරි එතකොට එයා පැහිච්චාම කඩන්න පුළුවන්. පස්සේ ඉදවන්න පුළුවන්. හරි ඔන්න ලකුණු 3 ගානේ තියෙනවා මේ ප්‍රශ්නෙට. හරි දැන් මේ වගේ මොනවද දැන් මොන හරි වෙන ලියලා දෙනවා නම් කියන්නේ. එහෙම කියලා මේ කොංගෝ වනාන්තරයේ තියෙන පළතුරු జాති එහෙම ලියලා දෙන්න බෑ. ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහුවොත් ජනප්‍රිය උත්තර ලියන්න. හරි මේ හරි දැන් එහෙම ජනප්‍රිය නෑ නේ ළමයි. නිසා ජනප්‍රියව පොඩ්ඩක් ලියන්න පුරුදු වෙන්න ඕනේ. ගල් සියමල කවුරු හරි ලියලා තියෙනවා. ඒව බෑ. පොඩ්ඩක් අර ජනප්‍රියව ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ මේ හරි ආගන්න මාදන් ඒව කියන්නේ පොඩ්ඩ ජනප්‍රියවක් තමයි රැඳෙන්න ඕනේ. ඒකට තමයි ලකුණු දෙන්නේ. හරි ඊට පස්සේ ඊළඟ පළතුරු ඉදීම සඳහා භාවිත කරන ඉදවීමේ කාරක තුන. ඔයාලා දන්නවා ඉතින් කාබයිඩ් ළමයි ගන්න එකක් තමයි කාබයිඩ්. අනිත් එක තමයි එතිලීන් වායුව අඩංගු සිලින්ඩර් ගන්නවා. එතිලීන් වායුව අඩංගු සිලින්ඩර් එතිලීන් දැන් කාබයිඩ් වලින් තමයි එතිලීන් හැදලා තමයි ඉදෙන්නේ. ඒතර එතිලීන් වායුව අඩංගු සිලින්ඩර් ඒතර කාබයිඩ් තහනම් කරපු එකක් නෙවෙයි. ඒ නැත්තම් ඒ හන්දියක් ගන්න හැම කඩේටම ගහලා තියෙන්නේ කාබයිඩ්. ඒක තහනම් කරලා නැහැ. එතිලීන් වායුව නිෂ්පාදනය කරන රසායන ද්‍රව්‍ය තමයි එතපෝන් සහ ඒ කියන්නේ එතපෝන් නතර හරියයි. ඒ කියන්නේ එතපෝනුත් දාන්න පුළුවන්. මොකද එතිලීන් හැදෙනවනේ ඒක දැම්මට පස්සේ එතරඩුත් හරි. දොරත් හැදෙනවා මොනවද මේ එතිලීන් කාබයිඩ් හරි. කාබයිඩ් හරි ඊට පස්සේ දුම් ගාන එක වැරදි ළමයි ඒක මේ දෙවීමේ දුම් ගාන එකත් හරි ඈ. කැල්සියම් කාබනේට් හරි. හරි ඒකෙන් හැදෙනවා කාබයිඩ්. ඒක හරි. එතකොට මේ පත්‍ර දහනය කිරීමෙන් ලබා ගන්නා වූ කැල්සියම් කාබනේට් හරි. ඊට පස්සේ මේ ඒතර සාගපත්‍ර දහනය කිරීමෙන් ලබා ගන්නා දුම් මේක හරි කාරක ඉදීමේ කාරක කියන්නේ හරි ඒක හරි එතකොට. ඒ ගෙවල් වල එහෙම දුම් ගහලා ළමයි ඉදවන්නේ සමහරවල්ලාට කෙසෙල් එහෙම මැසෙල්. හරි ඊට පස්සේ ජෛව ප්‍රතිකර්මකරණය සඳහා උදාහරණ. ජෛව ප්‍රතිකර්ම කියන්නේ මොකක්ද? SFT සිලබස් එකේ තියෙනවා. ජෛව ප්‍රතිකර්මීකරණය කියලා කියන්නේ ළමයි මේ නෑ ෆෝමලින් ගන්න නෑ. ෆෝමලින් ගන්නවා අපි මැරිච්චාම ගහන්න. හරි මේ ඒව ගන්න. හරි ජෛව ප්‍රතිකර්මය සඳහා උදාහරණ 3. උදාහරණ 3 තමයි ළමයි. ඒ කියන්නේ ජෛව ප්‍රතිකර්මය කියලා කියන ළමයි ජීවීන් භාවිතයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය කරන එක. ඉතින් ඔකට ගන්න බහුලව සුද්ධ ජීවීන් නිසා සමහර පොත්වල අර්ථ දක්වලා තියෙනවා. සුද්ධ ජීවීන් භාවිතයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය කියලා. හරි එතකොට එහෙනම් මොනවද ළමයි උදාහරණ? ඒ කියන්නේ කොහේ හරි පරිසර පද්ධතියක් මේ අපද්‍රව්‍ය ටික පාලනය කරන ජීවියෙක් භාවිත කරනවා. දැන් උදාහරණ තමයි ළමයි වගාවීම් වල කාබනික ද්‍රව්‍ය වියෝජනය සඳහා සුද්ධ ජීවීන් හඳුන්වන්නේ. වගාවීම් වල ඒතකොට අපද්‍රව්‍ය අප කළමනාකරණය තව ඔය ජලාශවල තෙල් තට්ටු ඉවත් කිරීමට බැක්ටීරියා විශේෂ භාවිත. ඒ තෙල් තට්ටු ඉවත් ඒකක් තමයි දූෂණය වෙලා ජීවියක් භාවිතයෙන් පිළිසිදු කරනවා. ඊළඟ සුපෝෂණය ඉවත් කිරීමට විශේෂ ශාක භාවිතය. ඒ ජලස පරිසරයක් මේ ඔන්න දූෂණය වෙලා සුපෝෂණය වෙනවා. ඒතකොට ඒ සඳහා විශේෂ ශාක ගන්න එක ජෛව ප්‍රතිකර්මකරණයට උදාහරණයක්. හරිද? තව අපිට කියන්න පුළුවන් බැරළෝ වලින් දූෂිත වූ පරිසර පද්ධතියක් යථාර්ථයටපත් කරන්න බැරළෝ විනාශ කරන සුද්ධ ජීවීන් හඳුන්වන්නේ. බැරළෝ වලින් මේ විනාශ වෙච්ච පරිසර පද්ධතියක් යථාර්ථයටපත් කරන්න ඔය බැරළෝ බිඳවටන සුද්ධ ජීවීන් උන් ටිකක් ඒ ඒරියා එක රිසි කරලා දාන්න. උන් ඒකේ බෝ වෙලා විනාශ වෙනවා. තාම මොනවාරි ලියලා තියෙනවා නම් කියන්නේ කෙටියෙන් කියන්න මම කියන්නම්. මොනවා හරි දෙයක් තියෙනවා නම් කෙටියෙන්. ඒතකොට මට කියන්න පුළුවන්. හරි. ජීව වායුව මගින් අපද්‍රව්‍ය බිඳ හෙළිය. ජීව වායුව මගින් අපද්‍රව්‍ය බිඳ හෙළින්නේ නැහැ නේ. අපද්‍රව්‍ය බිඳ හෙළීම මගින් නම් ජීව වායුව වල. මේකට ළමයි මේ
ජෛව ප්‍රතිකර්මණය සඳහා උදාහරණ ජීව වායු නිපදවීම. අපද්‍රව්‍ය කළමනාකරණ මෙතඩයක් තමයි ජීවීන් පාවිච්චි කරන්නේ. ජෛව ප්‍රතිකර්මණය සඳහා උදාහරණ. ජීව වායු නිපදවීම අපද්‍රව්‍ය කළමනාකරණ මෙතඩයක් ජීවීන් පාවිච්චි ඒක හරි. ඒක හරි මේ හැබැයි ඒක හරියට දෙලා තියෙන්න ඕනේ. ජීව වායු මගින් අපද්‍රව්‍ය බිඳ වැටීම නෙමෙයි අපද්‍රව්‍ය මගින් ජීව වායු බිඳ. ඒ තමයි හරි උත්තරය. ඊට පස්සේ කොම්පෝස්ට් පොහොර නිපදවීම. බෑ. මෙහා උතන ජීවායුවත් කරදී. එහෙම වුණොත් එහෙම ලොකු පරාසයකට යනවා. ඒ කියන්නේ උතන නිෂ්පාදන ලියන්න බෑ ළම. එහෙම ලියුවොත් ඉතින් කොම්පෝස්ට් පොහොර, වර්මි කොම්පෝස්ට්, අර කොම්පෝස්ට්, දියර කොම්පෝස්ට් ඔක්කොම ටික ලියුවා. ජීවායුවත් උතන ජෛව ප්‍රතිකර්මණය කියනකොට ළමයි මෙහෙම එකක් එන්නේ. හරිද? අපි අත දෙයක් කියමු එතන පරිසර පද්ධතියක් දූෂණය වෙලා එතන යථාර්ථයටපත් කරන්නේ ජීවීන් ගන්න. ඒ කියන්නේ අපද්‍රව්‍ය කළමනාකරණය කරනකොට අපද්‍රව්‍ය කළමනාකරණ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදන එක මේකට අදාළයි තමයි. නමුත් ඍජුව අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම නේ. කොහේ හරි පරිසර පද්ධතියක් වුණා දූෂණය වෙලා. ආන් එතෙන්ට අපි සුද්ධ ජීවීන් හරි මොකෙක් හරි ජීවියෙක් හරි පාවිච්චි කරලා පරිසරයේ එතන යථාර්ථයටපත් කරනවා. ඒකයි මෙතන උදාහරණයක් විදිහට මම කියන්නේ නැවක් හරි තෙල් නැවක් හරි පෙරලිලා ඒ දූෂණය වෙච්ච පරිසරයේ යථාර්ථවත් බැක්ටීරියා ගන්න. ඒතකොට නිකන් නිෂ්පාදකයක් ඇතුලින් ආවේ නෑ නම. ඊට පස්සේ අර සුපෝෂණය වළක්වන්න විශේෂී නයිට්‍රේට් හා ෆොස්ෆේට් අවශ්‍ය ශාක ගන්න. ඊට පස්සේ අර කාබනික ද්‍රව්‍ය අධික ජලජ පරිසර පද්ධතියක් යථාර්ථවත් කරන්න සුද්ධ ජීවීන් භාවිත කරනවා. නැත්නම් වගාව භූමියක් යථාර්ථවත් කරන්න සුද්ධ ජීවීන් ගන්න. අද ඒ වගේ අර නිකන් නිෂ්පාදනයක් ටික ලියන්න ගියොත් එහෙම වැඩේ අවුල් වෙනවා. ඒක බෑ. ඒක මේකේ ව්‍යුත්පන්න එකක්. يعني විභාගයට ලකුණු දෙන්නේ නෑ තිබ්බ. හරිද? විභාගයට ලකුණු දෙන්නේ නෑ තිබ්බ. බැරලෝහ වියෝජනේ හරි ඒක මම කිව්වනේ. බැරලෝහ බිඳ වැටීම සඳහා සුදු ජීවීන් භාවිත කරනවා. ඒකේ නිෂ්පාදක පැත්තට යන්න බෑ අපි. නිෂ්පාදක ජෛව ප්‍රතිකර්මණයෙන් ටිකක් ඈතට යන එකක්. ඒතර ඒක නෑ. ඇත්තටම ජෛව ප්‍රතිකර්මණය ගැන විස්තර කරලා තියෙන පොත්වල අර මේ කොහෙවත් මේ නිෂ්පාදන පැත්ත නෑ. හරි. ඒතකොට ඒක පැත්තට ගියොත් ගොඩක් අවුල්. හරි. ඊට පස්සේ පහත එක් උපකරණ වල භාවිතය ලියා දක්වන්න. පාංශු අවගාරය දැන් පාංශු අවගාරයෙන් කරන්න ළමයි පස් සාම්පලයක් ගන්න එකනේ. ඒතර ඔයා හැබැයි ලියන්න ඕනේ මෙහෙම හානි නොවූ පස් සාම්පලයක් ගන්න එක. දැන් පාංශු පස් දැන් අර විද්‍යාගාර පරිශන සඳහා පස් සාම්පලයක් ගන්න එක තමයි පාංශු අවගාරයෙන් කරන්නේ. නමුත් අර හානියක් වෙච්ච නැති. දැන් උදැල්ලෙන් එහෙම ගන්න නම් එක්ක ඒකේ view එකේ බිඳ වැටෙනවා. සමහරවිට කුඩු වෙනවා. නමුත් එහෙම අර හානි නොවිත තිබ්බ විදිහටම පස් සාම්පලයක් ගන්න තමයි පාංශු. ඒක එහෙම ලියන්න ඕනේ. හානි නොවූ පස් සාම්පලයක් ලබා ගැනීම සඳහා යොත්ත ගන්න ළමයි ඒකෙදි ඔයා ලියන්න ඕනේ ජල සම්පාදන ඔක ජලයේ එසවීමේ ක්‍රමයක් ඈ ජල සම්පාදන ක්‍රමයක් එහෙම නෙවෙයි යොත්ත කියන්නේ ජල සම්පාදන ක්‍රමයක් එහෙම නෙවෙයි මොකද්ද ඒක ලියන්න ඕනේ සාම්ප්‍රදායික ජල එසවීමේ ක්‍රමයක් අර නිකන් පිට්ටක් වගේ එකක් ගස්සලා දාන්නේ වතුර පිට්ටක් වගේ එකක් ගස්සලා දානවා වතුර ඒක නේ යොත්ත කියන්නේ ඒකට එහෙනම් මොකද්ද සාම්ප්‍රදායික ජලයේ එසවීමේ ක්‍රමයක් ඈ ඒක ලියන්න ඕනේ අනිවාර්යයෙන් තල ප්‍රවාහ කැබිනට්ටුව කියන්නේ මොකක්ද ඒකෙන් ලියන්න ඕනේ මේ ඔකට මේ කියන ඒවා තියෙන්න ඕනේ තල ප්‍රවාහ කැබිනට්ටුව කියලා කියන්නේ ප්‍රශ්නේදියක් අදා ගන්න එපා ඒක වැරදි. එතකොට හානියක් නොවේ ප්‍රශ්නේදියක් ලබා ගැනීම. විභාගයටත් ඒ වගේ වැඩ කරන නිසා තමයි මම වැරදි කියන්නේ. තේමාගේ පැනල් එකේ ඒ වගේ වැඩ කරනවා. එකපාරක් තමයි අර ගිනි නිවන අර ගිනි ගනි ගින්නාසුළුවේ කියන මේ අර ලේබල් එක තියෙන තැනක මේකේ තේරුම අහලා තිබ්බම තමයි වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂිත පාඩමේ. ඒකේ ඉස්සරහින් වහාගෙන ගන්නාසුළු කියලා තිබ්බ නැත්නම් ලකුණු දුන්නේ නැහැ. අර ගිනි ගන්නාසුළු කියලා ලාංඡනේ තියෙන්නේ. සිම්බල් එක. ඒකද මේ ලකුණු දුන්නේ නැහැ වහාගෙන ගන්නාසුළු කියලා නෑ. ගිනි ගන්නාසුළු තමයි ගොඩක් අය ලියන්නේ. ඒතර මේකෙත් අර හානි නොවු පස් සාම්පලයක් ගන්නවා කියන එක නැත්නම් ලකුණු නැහැ. යොත්ත ගන්න එතකොට සාම්ප්‍රදායික ජලය සොයීමේ ක්‍රමයක්. තල ප්‍රවාහ කැබිනට් එකකට පාවිච්චි කරනකොට තමයි මේ වචන ටික තියෙන්න ඕනේ. ජීවාණු හරිත පරිසරයක හරිද? ජීවාණු හරිත පරිසරයක හරිද? දැන් ඔයාගෙන් අහන්නේ මොකද්ද මෙතන මේ මොකද්ද? තල ප්‍රවාහ කැබිනට් එකේ කාර්යය. ඔයා ලියලා තියෙන්න ඕනේ මොකද්ද? ජීවාණු හරිත පරිසරයක් යටතේ පටක කොටස් රෝපණ මාධ්‍යයට මාරු කිරීම. දැන් කවුරු හරි වෙලා කරනවා නම් පටක කොටස් රෝපණ මාධ්‍යයට මාරු කරනවා කියලා වැරදි. ඒක මේස උඩක් කරන්න පුළුවන්. තල ප්‍රවාහ කැබිනට් එක පාවිච්චි කරන්නේ ජීවාණු හරිත පරිසරයක් නිර්මාණය කරන්න. ඒක තමයි මෙතන කීවර්ඩ් එක. ජීවාණු හරිත පරිසරයක් කරදී පටක කොටස් රෝපණ මාධ්‍ය වෙන ඒ වචන ටික තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි හරි. දැන් සාමාන්‍ය කෙනෙක් දැන් එකක් හිතන්න මෙහෙම. දැන් කවුරු හරි ළමෙක් හිටිය අද පේපර් ක්ලාස් එකකටත් ආවේ නැහැ. පේපරේ දැක්කම හිතනවා හරි ලේසියි අප්පා.
පාංශු අවගාරයෙන් කාර්ය අහලා තියෙන. ඒකට දැන් ලේසි තියෙයි ඒවට විභාගයට ලකුණු ලිව්වට පස්සේ. විභාගය ලියලත් ඇවිල්ලා හිතාගෙන ඉන්න මට ඒකක්. මම සුපීරියර් ලිව්වා. යාළුවන්ටත් කියනවා. ලී බැරින්න ලකුණු නැහැ. ලියලා තියෙන්නේ භාගයට. හරිද? මේවට ලකුණු අඩු කරන්නේ කොහොමද? ඒකට ජීවාණු වර්ධ පරිසරයක් කරලා බඩක්කට රෝපණ මාධ්‍යයට මාරු කිරීම. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? කලබා කැබිනට්ුවේ කාර්යය. ඊළඟට වාගෙන් අහනවා ස්ටිවන්සන් ආවරණයේ කාර්යය. කාලුනේ ඒක මොකද්ද කාර්යය? ඒකේ කාර්යය අහන්නේ. කාර්යය අහන්නේ. කාර්යවල ලියලා තියෙන බල උෂ්ණත්වමාන හා ආර්ද්‍රතාවමාන රඳවා ගැනීම. ඒකත් හරි. ඒක ඇත්තටම කරන්නේ මොකද්ද? උෂ්ණත්වමාන සහ ආර්ද්‍රතාවමාන වලට ආර්ද්‍රතාවමාන සඳහා අනවශ්‍ය කාලගුණික බලපෑම් වලින් සිදුවන හානිය වළක්වන එක කරන්නේ. ඒකට නම් රඳවා තබා ගැනීම කියලා තිබ්බත් හරි කමක් නැහැ. උෂ්ණත්වමාන සහ ආර්ද්‍රතාවමාන රඳවා තබා ගැනීම. හරි කමක් නැහැ. නමුත් ඇත්තටම වෙන්නේ උෂ්ණත්වමාන සහ මේ නැත්නම් කවුරු හරි දෙන්න ආරක්ෂාව සැපීම කියන්නේ. ඒත් කමක් නැහැ. ඒක හරිය. දැන් කවුරු හරි ලියලා තියෙනවා ජීවාණු වර්ධ තත්ත්වවලට අපෝසි තත්ත්ව කියලා. ඒක කමක් නැහැ. ඒක සමාන වචනයක්. ඒක කොහොමත් හරි. මොකද දැන් කවුරු හරි ලියලා තියෙනවා ජීවාණු වර්ධනවලට අපෝසි තත්ත්ව. ඉතින් හරි ඒක සමාන වචන නෙමෙයි. ඒක වැරද්දක් නෑ. සමාන වචන ලියුවා කියලා වැරද්ද නෑ. ජලය වලට වතුර කියලා ලියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැල්ල. ස්ටිවන්සන් ආවරණය කරන්නේ මොකද්ද? උෂ්ණත්වමාන හා ආර්ද්‍රතාවමාන කියන වචනේ අනිවාර්යයි. කාලගුණික උපකරණ සඳහා ආරක්ෂාව ඒව හරියන්නේ නෑ. උෂ්ණත්වමාන සහ ආර්ද්‍රතාවමාන රඳවා ගැනීම. හරි. උෂ්ණත්වමාන හා ආර්ද්‍රතාවමාන වලට ආරක්ෂාව සැපීම. හරි. උෂ්ණත්වමාන හා ආර්ද්‍රතාවමාන වලට කාලගුණ අනෙකුත් කාලගුණ සාධක වලින් සිදුවන බලපෑම අවම කිරීම. හරි. අනිකුත් කාලගුණ සාධක වලින් සිදුවන බලපෑම අවම කිරීම. හරි. ඔය ටික තමයි එහෙනම් උත්තර ටික. හරි. මේ පැහැදිලිද? ඔතනින් ළමයි අද පේපරේ ඉවරයි. දැන් අපි පැය දෙකක් විතර වැය කරලා ඔක කතා කරා. හරි. පුංචි පේපරයක් තමයි. නමුත් ඔකේ ගොඩක් කාරණා තිබෙද ඔය වගේ එකට ලකුණු තියෙන්න ඕනේ සාමාන්‍යයෙන්. ඔක එකතු වෙන ලකුණු ටිකෙන් සැලකිය යුතු ප්‍රමාණය. හරි. කරපු අය ලකුණු දාන්න. ගෲප් වලට. එතකොට බලා ගන්න පුළුවන් කොහොමද කින්ද මන්ද කියලා මේ. එතකොට මේ ලකුණු කීයද කියලා. එතකොට මේ දැන් නම් ඉතින් පේපර් වල ලකුණු හොඳට අරේ මේ තියෙන්න ඕන. හරි. ඒසා දැන් කෙටියෙන්ම කියන්න තියෙන්නේ වැඩ කරන්න ගෙදරදී. යෝග කරන්න එපා. ඊට පස්සේ නටන මගුල නටා ගන්න පුළුවන්. නිවැරදි පාඨාංග ගැනීමට ඒක වැරදි. නිවැරදි පාඨාංග නේද? උෂ්ණත්වමාන ආර්ද්‍රතාවමාන කියන වචනේ තියෙනවා නම් හරියයි. උෂ්ණත්වමාන හා ආර්ද්‍රතාවමාන වල නිවැරදි පාඨාංග ගැනීම. එහෙම තිබුණා නම් හරි. ඒ දෙක නැත්තම් වැරදියි. උෂ්ණත්වමාන හා ආර්ද්‍රතාවමාන වල නිවැරදි පාඨාංග ගන්න. එහෙම හරි. ඒක හරි. හරියටම හරි. හරි. ඊට පස්සේ මේ මොකද්ද අනිත් එක ළමයි ඔයා මේ A level කාර්ය කැප වෙන වැඩේ කරන්න ඕනේ. ඔයාට A level වලට කැප වුණොත් ඔයාට සාධාරණයක් වෙනවා අනිවාර්යයෙන්. A level වලට කැප වෙන ළමයාට සාධාරණයක් ඉටු වෙනවා අනිවාර්යෙන් අනාගතේ. ඒක ලෝක ධර්ම. ඒ කියන්නේ එයාට එක්ක රිසල්ට් එක පැත්තේ නැත්නම් වෙන විදිහකට හරි ගිහිල්ලා කොහොම හරි වෙන පාත් එකක් පෑදිලා හරි A level වලට සාධාරණ කැපකිරීමක් කරන ළමයාට හරියන එක වෙනවා. හරියන එක වෙනවා කොහොමද? නිසා සාධාරණ කැපකිරීමක් මේ වෙනුවෙන් කරන්න මේක. අනිත් එක මේ මොකද්ද? හරි. දැන් එහෙනම් අපි මේ අද පන්තිය නවත්තමු. මොකද්ද බාහිර කාරණා ගොඩක් කියලා වැඩ මොකුත් නැහැ. දැන් වැඩ කරන්නේ. දැන් මේ අන්තිම කාලේ ගොඩ දේවල් කියලා හරියන්නේ නැහැ. ඔව් ඒක තමයි. හරි උත්තර ලියලත් ලකුණු අඩු නිසා ලකුණු අඩු විදිහ මේ වචන අඩු නිසා. ඒක තමයි විභෝගත වල කතන්දරේ තියෙන්නේ. ළමයා හරි උත්තර ඒක තමයි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඇත්තටම හරි වේව් මාර්ගින් වල අපි හැමදාම දකින දෙයක් තමයි ළමයි ලියලා. නමුත් සමහර කාරණා අඩු නිසා ලකුණු අඩු ඒක හරි ඒක හදා ගන්න ඕනේ. ඒක නිසා තමයි මම විශේෂයෙන්ම මේ වේව් මාර්ගින් පේපර් වල මේ විභෝගත ප්‍රශ්න වැඩිපුර කරන්නේ. සාමාන්‍ය ඒක හේතුවක් තියෙනවා. ඒකෙන් ඒක කරනකොට බහුවර්ණ සහ රචනා වලට උපකාරයක් වෙනවා. හරිද? ඒක සමහරවිට ස්පොට් එකටත් උපකාරයක් වෙනවා. හරිද? ඒ නිසා ව්‍යුගත එක තමයි අර පොඩක් අර තදව බලන්නේ. රචනා එකට එච්චර ස්ට්‍රික්ට් එකක් නැහැ. ඒක තමයි ඉතින් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. හරි ඒක කොහොම හරි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒක තමයි කරන්න ගන්න තියෙන වැඩේ. හරි එහෙම තමයි ලකුණු අඩු වෙන්නේ ඇත්තටම. ඇත්තටම අඩු වෙන්නේ එහෙමයි. ඉතින් ළමයි ලියලා එතන ලකුණු නැහැ. ස්පොට් ටෙස්ට් එකටත් එහෙමමයි ඈ. ඒ ස්පොට් එකත් ළමයි ව්‍යුගත පේපර් එකක් වගේ බැලුවට දැන් මම අපි අතර මාකින් ස්කීම් එක දාන්න දැන් මම ළමයාගේ පේපර් එක ගත්තාම අපිට බලනකොට පේන්නේ මේක මේ ස්ට්‍රක්චර් පේපර් එකක්. ස්පොට් එක ඔයා කැරකි ලියන එක වෙනම කතාවක්. නමුත් අපි අතර ගත්තාම අපිට තේරෙන්නේ මේක මොකක් කියලාද? අපි අතර ගත්තාම මේක තේරෙන්නේ අපිට මේ මොකද්ද මේ අර ස්ට්‍රක්චර් එක. ඒක ස්පොට් එකටත් ওই විදිහටම ලියන්න ඕනේ. ඒකත් තදව බලනවා. අදාළ කාරණේ ඒ විදිහට තිබෙන තැනකට ලකුණු කපනවා. හරි? ඒකත් එහෙමමයි. හරි ඒ නිසා මේ ඉතින් ස්ට්‍රක්චර් එකටයි ව්‍යුගත එකටයි දෙකටම වැදගත් අපි මේ ව්‍යුගත කරන්නේ. හරි කොහොම හරි එන අදට පන්ති නවත්තනවා. හරි මොනවා හරි තියෙනවා නම් මට කියන්න අනිවාර්යෙන් කියන්න තියෙන දෙයක් ඈ. හරිද මේ කාලේ පිස්සු කරන්නේ නැතුව. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්.